ගතට සිතට සැනසුම දෙන සිහල ප්‍රතිකාර විෂම පරිසරය සම කරන්නට තෙරුවන් සරණයි සෑම සීලු දෙනාටම අද දුරුතු පොහොය දිනේ අප විහාරස්ථානයේද ඒ වාගේම අන්තර්ජාලය ඔස්සේ අපි සමග සම්බන්ධ වෙලා සිටින සෑම සීලු දෙනාටම මේ 2022 වසර මේ නව වසර සුබ වෙන්න කියලා ඒ වාගේම මේ අද දිනේ අපි සාකච්ඡා කරන මේ වහරක සමාධිය ඔස්සේ එහෙම නැත්නම් සිහල ප්‍රතිකාර ඔස්සේ ඔබ සෑම සිල්ලු දෙනාටම දැනගන්නට ලැබෙන ඒ ශාසනික ප්‍රතිකර්ම තමන්ගේ ආර්ය මාර්ගයෙන් වඩා ගන්නට උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සෑම සිල්ලු නැවතත් තෙරුවන් සරණයි. ඒ වගේම චන්දන මහත්මයා බොහොම පිං අපිත් එක්ක සම්බන්ධ වෙන තෙරුවන් සරණයි ඔබතුමාට. එහෙමනම් අපි තවත් දිගුවක් සමාධිය ඔසු එහෙම නැත්නම් අපි කතා කරන මේ ශාසනික ක්‍රමවේද ඔස්සේ නව දිගුවක් කරන්න තමයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. මේ 2022 කියන කාලවකවානුවත් පෙර අවුරුදු ගත්තොත් අපිට මේ ටිකක් බාධක වැඩි මග තොටේ ගියත් කටයුතු කරත් බාධක වැඩි කාලයක්. එහෙනම් චන්දන මහත්තයා අපි එතනින් පටන් ගමු. අපි කොහොමද මේ ශාසනික ක්‍රමවේද ඔස්සේ මේ අපිට වෙන්න තියෙන ශාරීරික දුර්වලතා ගැටලු පමණක් නොවේ. නමුත් මේ එදිනෙදා ජීවිතේදී අපිට එන මේ බාධා මගහරවගෙන කටයුතු කරගන්නේ කොහොමද කියන තැනින් අපි අද පටන් ගමු. ඇත්තට මේ කාලෙ වෙද්දී දැන් මේ ගෝලීයකරණය කියන වචනය යටතේ නොයෙකුත් ආකාරයේ ජන ජීවිත විනාශ කරන ඒ වගේම ජනතාවගේ ශරීර සෞඛ්‍ය අකර්මණ්‍ය කරන අඩපණ කරන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වෙන කාලයක්. කොටසක් දැනුවත්වත් කරනවා, තව කොටසක් ඒක නොදැනුවත්වත් කරනවා. අවිවාදිත වලින් විතරක් නෙවෙයි, බෙහෙත් තේත් වලින්, ඒ වගේම නොයෙක් වසවිස වලින්, වසවිස ආහාර වලින් මේ විදියට මිනිසුන්ගේ කයවල් ලෙඩ කරලා අකර්මණ්‍ය කරන ඝාතනය කරන විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා දැනුවත්ව හෝ නොදැනුවත්ව. එහෙමයි. දැන් අපි මේ සමාධිමය ඔසු කියලා මේ ශාසනික ප්‍රතිකර්ම කියලා මේ හඳුන්වා දෙන්නේ එලිදරව් කරන්නේ මේ කයට ඇතිවන ලෙඩ රෝග නිවාරණය කරගන්න විතරක් නෙවෙයි. දැන් අපි හිතමු කෙනෙක් උදේ පාන්දර ගෙදරින් එළියට බහිනව ගමනක් පිටත් වෙන්න. ඉතින් අතරමඟදී අණ්ඩක් කැඩෙන්න පුළුවන්. අතක් පයක් කැඩෙන්න පුළුවන්. හදිසි අනතුරකට මුහුණ පාලා ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. නැත්නම් සදාකාලික අබ්බඝාතයක් බවට පත් වෙන්න පුළුවන්. විවිධාකාර පිපිරීම් වලින් වෙන්න පුළුවන්. දැන් මේ කාලේවත් වෙනවනේ. එහෙම නැත්නම් කොහේ හරි නාන්න ගිහිල්ලා දියේ ගිහිල්ලා මැරෙන්න පුළුවන්. කන්දක් පහළට රූටල ගිහිල්ලා ලිස්සල වැටෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කෘතිමව ඒ වගේම මිනිසුන්ගේ ගුණ වගාවන් හීන වීම නිසා ස්වභාවික විපත් බහුල වෙච්ච කාලයක්. ওই කෘතිම ක්‍රමයි ස්වභාවික විපත් නිසායි ගෙදරින් එළියට බැස්ස මිනිස්සෙක් නැවත ගෙදරට හැන්ද වෙන්න එයිද කියන සැකයකුත් අද වෙනකොට මතුවලා තියෙනවා. එතකොට මේ මතු කරන ශාසනික ප්‍රතිකර්ම ඒ සියල්ලටම ආවරණයක් වෙන විදියට තමයි හඳුන්වා දෙන්නේ. එකකට කියලා නැහැ. දැන් මෙතනදී දැනගන්න ඕන කාරණයක් තමයි මේ ධර්මයේ පෙන්වලා දීලා තියෙනවා මිනිස්සු කරන පින්පව් අනුව මේ පරිසරය සතා සිව්පාවා වෙනස් වෙනවයි කියන කාරණය. එතකොට ඒක අද වෙනදී බොහොම පැහැදිලිව विद्यमान වෙන කාරණයක්. දැන් මෙතනදී අපේ කයට ලෙඩක් රෝගයක් හැදුනොත් ඉස්සෙල්ලම දැනගන්න ඕන කාරණය තමයි බය වෙන්න එපා, බය වෙන්න හොඳ නැහැ. මේ කියන්නේ මේ බණ අහලා සසරට බය වෙන්න එපායි කියන කාරණේ නෙවෙයි, ඒක බය වෙන්න ඕන. ඒ කියන්නේ මේ අනිච්ච දුක්ඛ අනාත්ත විග්‍රහ කරන ධර්මය අහලා මේ සසරට බිය වෙන්න ඕන. ඒ වගේ වෙතයි පව් කරන්න බිය වෙන්න ඕන. ඒක නෙවෙයි මේ කියන්නේ. අපේ කයට ලෙඩක් ආවට පස්සේ අන්නේ රෝගය මුල් කරගෙන හුඟක් අය බය වෙනවා. ඒ වගේම තව පිරිසක් බය ගන්වන්න සැදී පැහැදිලා ඉන්නවා. ඒක ගැන මම විශේෂයෙන් විස්තර කරන්න ඕනේ නැහැ. මම හිතන්නේ අනුමානයෙන් තේරුම් ගන්න පුළුවන්. හැමෝම නෙවෙයි. එතකොට මේ බියවීම කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. මේ බිය වුණාට පස්සේ ඒකත් එක්ක නැගෙන විස කළු කිරණ තියෙනවා. ඒ කළු කිරණ මේ ශරීරය වටා ගමන් කරලා අර ඇතිවෙච්ච ලෙඩ රෝග තවත් උස්සන්න කරන්න හේතු වෙනවා. එම නිසා ලෙඩක් දුකක් ඇති වුණාට පස්සේ මේ දහම් අහපු අයෙකුට නම් සිහි වෙන්න ඕන ඉස්සෙල්ලම කාරණේ මට මෙහෙම ලෙඩක් දුකක් ආවේ
අනන්ත සංසාරයේ පටන් මේ දක්වා සසර ගමනේදී යම්කිසි සත්වයකට හෝ සත්ත්ව පිරිසකට හෝ බුද්ධ ශාසනය මුල් කරගෙන හෝ කරපු අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් නිසා කියන කාරණේ ඉස්සෙල්ලම ඥාන සම්ප්‍රයුක්තව තේරුම් ගන්න ඕන. දෙවනි කාරණේ තේරුම් ගන්න ඕන ඒ සියලු පාප විපාකයන් ඒවා ඔක්කොම දෝෂාන්ධකාරයන් දුරු කරගන්න ශාසනික ප්‍රතිකර්ම තියෙනවායි කියන කාරණය. ඒ වගේම ඒවට හඳුන්වා දීපු අපේ දේශීය මේ හෙළවෙද කමේ එන බෙහෙත් හේත් තියෙනවායි කියන කාරණයක් දැනගන්න ඕන. ඔන්න ඔය කාරණා දෙක දැනගෙන චිත්ත ප්‍රසාදයෙන් යුතුව ඒ මගට අවතීර්ණ වෙන්න ඕන. මේ ධර්මයේ පෙන්වලා දීලා තියෙන කාරණයක් තමයි මේ බෞද්ධත්වය තුල කටයුතු කරන පින්වතුන්ට ඒ ಗುಣ මගට අවතීර්ණ වෙච්ච පින්වතුන්ට ඒ සසර එන නොයෙකුත් කර්ම වේග දුරු කරගෙන ලෙඩ රෝග නිවාරණය කරගන්න අවස්ථාව උදා වෙනවයි කියන කාරණය. ඒක ධර්මෙත් පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම තමයි වාරක අභයතාලංකාර හාමුදුරුවෝ ප්‍රායෝගිකව ඔප්පු කරපු අවස්ථාත් බොහොමයක්ම තියෙනවා. ඒ කියන්නේ මේ කාරණා ධර්ම තුල සඳහන් වුණත් මේව යට ගිහිල්ලා අර්ථ විපරීත වෙලා සැඟවිලා තියෙන්නේ. අන්නේ සැඟවිච්ච කාරණා තමයි උන්වහන්සේ ඒ බොහෝ කොටම සමාධියට මතු කළා නැවත ලෝකයට හඳුන්වලා දුන්නේ. ඒ වගේම තමයි මේ කරන ශාසනික ප්‍රතිකර්ම ඊටා බලවත් කියන කාරණයක් මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. මම පුංචි උදාහරණයක් ගන්නම්. මීට අවුරුදු 20කට විතර කලින් එතකොට අභයතාලංකාර ස්වාමින් වහන්සේ මහාන දිවියට ඇතුළත් වෙලා නැහැ. නමුත් ගිහිවතකින් නම් කටයුතු කරන කාලේ ඉතින් ඒ කාලෙත් තියුණු ওই ජන්මපත්‍ර බලලා කෙනෙකුට ඇති වෙන මාරක අපලපද්‍රව මෙන්න මේ වගේ කියලා හඳුන්වා දෙන ක්‍රමවේද. එහෙම දැනගත් එක්තරා මහත්මයෙක් අබේරත්න මහත්තයා ගාවටත් ඇවිල්ලා ඒ පිළිබඳව විමසලා බලනකොට එතුමට තේරලා තියුණා ඇත්තට එහෙම දෙයක් තියෙනවා. හැබැයි අර සාමාන්‍ය සම්ප්‍රදායිකව අනිත් අය කරන වගේ බය කරන්න ගියේ නැහැ. දැන් කෙනෙක් නම් කරන්නේ ඔබ හවල් දවසේ මැරෙනවා. එක්ක අතප්පයක් කැඩෙනවා. මෙන්න මේ දේවල් කරන්න ඕන. කරත් අපිට එහෙම සහතිකයක් දෙන්න බෑ කියලා බය කරන එක. හැබැයි අබේරත්න මහත්තයා එදා එහෙම කළේ නැහැ. එහෙම තියෙන බව දැනගෙන ඒක බොරුවක් නෙවෙයි. හැබැයි ඒ මාරක අපලය පළවා හරින සාසනික ප්‍රතිකර්මයක් තියෙනවා. ඔබට ඒ ප්‍රතිකර්මයට සම්බන්ධ වෙන්න පුළුවන් නම් සහ සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඒ මාර්ගය පන්නන්න පුළුවන් කියන කාරණේ උන්වහන්සේ ධර්මානුකූලව පැහැදිලි කරලා දුන්නා. මම හිතන්නේ අපි 90 හෙළබුදු පියම 97 වෙනි සංගරාවයක දාලා තියෙනවා. මාර්ගයක් පැන්නූ සාසනික පින්කම කියන මාතෘකාව යටතේ මේ ගන්ටාර කුරුණක් ඉදිකිරීමට දායක වෙලා ඒ සාසනික ප්‍රතිකර්මයේ ඔස්සේ මාර්ගය පැන්නූ හැටි. ඒ විදිහට මට මතක හැටියට ඒ මහත්වයේ වයස අවුරුදු 67යි. 68 පන්නන්න බෑ කියලා තමයි හුඟක් තැන් වලින් කියලා තිබුණේ. ඉතින් එතුමා අවුරුදු 90 ගණනක් ජීවත් වෙලා මීට මාස කිහිපයකට කලින් මිය පරලවා ගියයි කියලා මට දැනගන්න ලැබුණා. එතුමම කිව්ව විදියට අවුරුදු 18ක් 20ක් විතර ආයුෂ දික් වුණා. එතකොට අර මාරකය එන්න තියෙනවයි කියපු අවස්ථාවෙත් ඒකට සංකේතයක් වශයෙන් නාගයෙක් දෂ්ට කරන්න ගිහිල්ලා 99න් බේරිලා තියෙනවා. එතකොට එතුමා ඒ ශාසන ප්‍රතිකර්ම ඉෂ්ට සිද්ධ කරලා අවසానයි. ඉතින් ඒ වගේ බොහොමයක්ම අත්දැකීම් තියෙනවා. ඒ වගේම තමයි මේ ආර්ය මෙත් වැඩීම කියන්නේ බෞද්ධත්වයේ තුල කටයුතු කරගෙන යනකොට අපිට දැනගන්න ලැබෙන එකක් තවත් ශාසනික ප්‍රතිකර්මයක්. හැබැයි ආර්ය මෛත්‍රිය කියන එක පහුගිය කාලෙ වෙද්දී බොහෝ කොටම යට ගිහිල්ලා ලෞකික මෛත්‍රියක් තමයි වැඩුවේ. ඉතින් වහරක අභයතාලංකාර හාමුදුරුවෝ මේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ ආර්ය මෛත්‍රිය අරිමෙත මොකක්ද කියන එකත් හේතුඵල සහිතව පෙන්වා දුන්නා. එතකොට අපිට දැනගන්න ලැබිච්ච කාරණයක් තමයි ඒ ලෞකික මෛත්‍රිය කොච්චර වැඩුවත් ඒක නරකයි කියනෝනේ හොඳයි. හැබැයි අර ආර්ය මෛත්‍රියෙන් ලබා ගන්න පුළුවන් ඵල ප්‍රයෝජන ඒ මට්ටමේ ඵල ප්‍රයෝජනක් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ ධර්මයේ සඳහන් වෙලා වෙන කාරණයක් තමයි 11 ආනිසංශයක් තියෙන මේ අරිමෙත වඩන අයට. ගිනි විස වස විස පවා වදින්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි දේවතා රක්කන්ති කියන කාරණය. දැන් මේ කාරණයක් අභයතාලංකාර හාමුදුරුවෝ ඔප්පු කළා තියෙනවා. අපි සංගරාය පළ කළා තියෙන මම නැවත පුංචි මතක් කිරීමක් කරන්නම්. එක අවස්ථාවක උන්වහන්සේ පූගොඩ පෙහෙකම්මලේ යන්ත්‍ර අතර සිට වෙලා මේ ආර්ය කමඨහනක් වඩන මහා රාත්‍රී වේලාවක තමන්ගේ ගෙදර නිවසියන්ට වෙන්න තිබිච්ච අනතුරක් පෙන්නුවා. ඒ කියන්නේ අකුණු සැරයකින් වෙන්න තිබිච්ච අනතුරක්
ඒ ආර්ය මෛත්‍රියේ බල මහිමයෙන් පෙන්눔 කරලා ඒ අයගේ ජීවිත ආරක්ෂා කරපු කාරණයක් අපි පෙන්눔 කරලා දීලා ඇති සංඝරා තුලින්. ඒ වගේම තමයි මිනී කන හපා කන බල්ලෙක් මෙල්ල වෙච්ච හැටි. ඒ බල්ලා කොච්චර මෙල්ල වුණාද කියනවනම් උන්වහන්සේට නකුට වනලා ගරුගුණ පවා දක්වපු හැටි. ඒ වගේ තමයි උන්වහන්සේ ඒ කාලේ ගොවිතැන්පත් කරනකොට වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරනකොට කඩියන්ගෙන් දිමියන්ගෙන් සපන්නේ දෂ්ට කරන්නේ නැතුව ආරක්ෂා වෙච්ච හැටි. ඒ වගේ කාරණා අපි ඕනතරම් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේකෙන් තේරුම් ගන්න ඕන මේ ශාසනික ප්‍රතිකර්ම මේ ශාසනයේ පෙන්වන ක්‍රියාදාම කොච්චර බලවත්ද කියන කාරණය. ඒ වගේම තමයි මේ බුද්ධ ගාථාවල තියෙන බල මහිමේ පවා අති ප්‍රබලයි කියන කාරණේ උන්වහන්සේ ඔප්පු කරලා තියෙනවා. විශේෂයෙන්ම අන්‍යාගමික ශාස්ත්‍රූන් වහන්සේලා පවා ඒ ගාථා සජ්ජායනා කරනකොට මේ වෙනකොට විවිධ සුද්ධාත්ම කියලා හඳුන්වන ඒගොල්ලන්ගේ අත්බැව්වල ඉඳගෙන අපේ දහමට අනුව නම් නොපෙන්න ඔය රූපාවචර බ්‍රහ්ම ලෝකය ඒ වගේම දෙව් ලෝකවල ඉඳගෙන සම්බන්ධ වෙලා নমස්කාර කරපු අවස්ථා අපි සංගරාවල සටහන් කරලා තියෙනවා. විශේෂයෙන් හෙළ බුදු පීම 12 වෙනි සංගරාවේ උන්වහන්සේ මහා බුද්ධ බල ගාථාවක් සජ්ජායනා කරන වෙලාවක යේසුස් වහන්සේ ඇවිල්ලා ඒ රූපාවචර බඹලොව ඉඳගෙන ඒකට নমස්කාර කරලා ගියපු අවස්ථා කීපයක්ම සඳහන් කරලා ඇති. එතකොට මේ වයින් තේරුම් ගන්න ඕන කාරණය තමයි මේ බුද්ධ බල ගාථා කියන්නේ අද මේ මුඛ පරම්පරාවෙන් ඇවිල්ලා තියෙන ඒවා නිකම් මේ ආවට ගියාට ලෞකික ශාස්ත්‍ර වලින් වචන හරඹ එහෙම කළා ගොඩනගා ගත්තේ ඒව නෙවෙයි. ඒ බුදුහාඳුරන්ගේ සී මුඛයෙන් පිට වෙලා සිව්පිලිසිම් ව්‍යාපත් මහරහතන් වහන්සේලා විසින් මුඛ පරම්පරාවෙන් ගෙනල්ලා ග්‍රන්ථාරූඪ වශයෙන් හෝ එහෙම නැත්නම් කටවහරෙන් හෝ ජන සමාජගත වෙලා තියෙන අක්ෂර ඝන බල මාත්‍රා හැම ශබ්ද විද්‍යානුකූලව ගෙතිලා තියෙන ඒ ගාථා කියන එක විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන. ඉතින් යම්කිසි ඥානවන්තයෙක් ඒ වගේ ගාථාවක් නැනනුවණින් තේරුම් අරගෙන යම්කිසි හැඟීමකින් ශබ්ද මාලාවකින් වාක් මාලාවකින් මේ විශ්වයට පිට කළා නම් ඊට අනුව නැගෙන රූප කලාපත් මනුස්සයින්ගේ විතරාගී විතදෝසී විතමෝහි ගුණ ඉස්මතු වෙන විදියට තමයි විශ්වයට පිට වෙන්නේ. ඒ වගේම තමයි ඒව පිට වෙලා නැවත තමන් කරා එන්නේ ඒ ගුණයන් ඉස්මතු වෙන විදියට. එතකොට ඒ වගේ අවස්ථාවකදී මේ අපේ ශරීර වටා තියෙන කළු කිරණ පළවා හැරලා අමනුස්ස බලවේග පවා පළවා හැරලා මෙල්ල වෙලා මේ කයට ඇති වෙන දූෂ්‍යතාවයන් පළවා හරින්නත් බොහෝ කොටම උපනිශ්‍රය වෙනවා. එතකොට මේ ධර්මයේ පෙන්වලා දීලා තියෙන කාරණයක් තමයි හේතුඵල දැනගෙන ඥාන සම්ප්‍රයුක්තව කරන පින්කම් ශාසනික ප්‍රතිකර්ම මහත්ඵලයි මහානිසංසයි අප්‍රමාණයි කියන කාරණය. මෙතනදී විශේෂයෙන්ම තවත් මතු කරලා දෙන්න ඕන කාරණයක් තියෙනවා. මේ හුඟක් අය නගන මැසිවිල්ලක් තමයි අපි මෙච්චර ශාසනික පින්කම් කරා මේ වගේ දේවල් වලට සම්බන්ධ වුණා. අනේ අපිට තාම ප්‍රතිඵල නැහැනේ කියන කාරණය. සමහරට ලෙඩක් දුකක් වෙන්න පුළුවන්. මොකක් හරි තමන්ගේ ගෙදර දොරේ ඇති වෙච්ච කරදරයක් වෙන්න පුළුවන්. අපිව සංගරාවේ හඳුන්වලා දීලා තියෙන ශාසන ප්‍රතිකර්ම හුඟක් අය කරලා සමහර අය ඒ නගන මැසිවිල්ලක් තමයි තාම ප්‍රතිඵල ලැබුණේ නැහැනේ කියන කාරණය. ඒ නිසා මේ කාරණය ගැන විශේෂයෙන්ම දැනුවත් වෙන්න ඕන. බෞද්ධයෙක් කියන්නේ කියන්නම් වාලේ කරන කිව්ව පළියට පිහි ගන්න එහෙයියෝ නෙවෙයි. එහෙම දේවල් වෙනත් අන්‍යාගම් වල නම් තියෙනවා. හැබැයි මේ බුදුදහම කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. කියපු දේ ඥානවන්තම තේරුම් අරගෙන නැනනුවන මෙහෙවල Taman බුද්ධිවන්තව කටයුතු කළා ඒක වෙන ක්‍රියාදාමයේ පටිච්චසමුප්පාදව දැනගන්න පුළුවන් ක්‍රමයක්. වචන වලින් දැන නොගත්තර කමන්නේ අදහසින් දැනගන්න පුළුවන්. දැන් එතකොට මේ ශාසනික ප්‍රතිකර්මයක් එහෙම නැත්නම් ශාසනික පින්කමක් කරද්දී පංචස්කන්ධේ විතරක් ඒ පින්කමට සම්බන්ධ කරගෙන වැඩක් නැහැ. අපි දන්න හුඟක් අය ඒ පින්කම් කරනව තමයි. අතපය කකුල් මේව හොල්ලලා ඒ පංචස්කන්ධේ ස්ථානයේ තියෙනව තමයි. හැබැයි මනස නොඑක් සිහින ලෝකවල මනෝ ලෝකවල හිර වෙලා වෙන කල්පනාවල ඉඳන් තමයි මේක කරන්නේ. ඉතින් එහෙම වුණාට පස්සේ ලැබෙන්න තියෙන ප්‍රතිඵල බොහොම අඩු වෙනවා. හුඟක් වෙලාවට මේ ප්‍රතිඵල නැති වෙන්න එක කාරණයක් තමයි ඒක. උදාහරණයක් විදියට අපි සංගරාවේ 55 වෙනි කලාපයෙන් සහ 56 වෙනි කලාපයෙන් හඳුන්වා දුන්නා හිසේ සිට දෙපතුල් දක්වා ඇති වෙන රෝගත් මුල් කරගෙන නැනුවන මදියායට ඒ නැනුවනත් පහල කරගෙන
ඒ කර්ම වේග ගෙවා හැරලා නැනනුවන වැඩෙන්න හේතු වෙන පහන් පින්කමක් පහන් 1500ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්. ඒකෙදී අපි හඳුන්වලා දීලා තියුණා. ඒ පහන් පත්තු කරනකොට හැමතිස්සෙම සිහි නුවණින් ඉඳගෙන සිහියෙන් ඉඳගෙන ඉතිපිසෝ කියන ඒ නවආරාදී ගුණ සජ්ජායනා කරමින් මේ කටයුත්ත කරන්න කියලා. ඇත්තටම මෙතනදී ඒ පහන් පත්තු කරන අවස්ථාවේ විතරක් නෙවෙයි. ඒ ශාසන ප්‍රතිකර්මය කරන්න පටන් ගත්ත මුලයි කරගෙන යන අතර වාරේ කරලා අවසන් වෙද්දී මෙන්න මේ කාරණේ සිහිය තබා ගන්න ඕන. අපි හිතමු ඉස්සෙල්ල මේ අදහස ඇවිල්ලා කෙනෙක් ඒ මැටි පහන් මිලදී ගන්න වෙළඳ සැලකට යනවා. දැන් ගෙදරින් පිටත් වෙනවා ඉස්සෙල්ලම කකුල ඉස්සරහට තියලා. ඒ යන ගමන පුළුවන් ඒ පුද්ගලයාට නවආරාදී ගුණ සජ්ජායනා කරගෙන යන්න. මම දැන් මෙහෙම මහා ශාසනික පින්කමකට මුල පිරන්න යන්නේ. මේක එහෙම ලේසි පහසු පින් කටයුත්තක් නෙවෙයි. හැම කාලෙටම කරගන්න බෑ. අබුද්ධෝත්පාද කාලයට මේ වගේ ශාසන පින්කමක් කරගන්න බෑ. මේ දුර්ලභව පහළ වෙන බුද්ධ ශාසනයක බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන් ඒ දහම් ආලෝකයේ දුන් ගුණයට උපහාර වශයෙන් ඒ වගේම මගේ අතින් අවඩක් අසාධාරණයක් වෙච්ච ලෝක සත්වයින්ටත් මට උපකාර කරලා ප්‍රතිඋපකාර කරන්න බැරි වෙච්ච සත්වයන්ටත් අවඩ අසාධාරණ ලක් වෙච්ච සත්වයන්ටත් පුණ්‍යානුමෝදනාවක් කරන්න ඒ මහා පින් කටයුත්තට මුල පුරන්න මම මේ දැන් පහන් මිලදී ගන්නයි මේ වෙළඳ සැලට යන්නේ. ඒ යන අතරමඟදී මිලදී ගන්න කොටත් නවආරාදී ගුණ හිතින් සජ්ජායනා කරන්න පුළුවන්. ඉතින් වෙළඳ සැලකට ගිහිල්ලා ඕක වචන උච්චාරණය කළා හයියෙන් කිව්වොත් වටේදී මිනිස්සු නිකන් හිතයි මේ මිනිස්සුන්ට පිස්සු කියලා එහෙම ලෝකයක් නේ අද තියෙන්නේ. ඒක හන්ද තැනේ හැටියට ඇනේ ගහලා අතරමඟදී යන අවස්ථාවේදී කවුරුවත් නැත්නම් හයියෙන් සජ්ජායනා කරන්න පුළුවන්. ඒ අවස්ථාවවලදී හඬ අඩු වැඩි කරමින් උස් පහත් කරමින් සෙනගින්න තැන්වලදී ඒක හිතින් මූණන්න පුළුවන්. පහන් ටික නැවත අරගෙන එනකොටත් එහෙමම තමයි. අරගෙන ආවට පස්සේ මොකද ඕක ඉස්සෙල්ලම එකපාරට පත්තු කරන්න බෑ. අපි දන්න ඕක වතුර එකට දාන්න ඕන. ඒ වතුර එකටත් එක එක ගැන දානකොට මේ නවආරාදී ගුණ සජ්ජායනා කරමින් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඕක පහන් ටික අරගෙන තියෙනකොටත් වේලනකොටත් නැවත හැන්දෑවට ඔක කොහේ හරි පූජන ස්ථානයක හරි තමන්ගේ ගෙදර හරි පත්තු කරන්න ඒ ස්ථානයේ සුද්ධ පවිත්‍ර කරනකොටත් අතුපතු ගානකොටත් දැන් වෙනස් ලෝකවල සිහින ලෝකවල කල්පනා ලෝකවල නිමග්න වෙන්නේ නැතුව අර උත්තම වූ ගුණ සිහි කර ගනිමින් ඒ ගුණ සජ්ජායනා කරමින් තමයි මේ වැඩේ කරන්න ඕන. පහන් පිළිවෙලට තියෙන කොටත් එහෙමයි. ඊට පස්සේ පහන් තිර දාන කොටත් එහෙමයි. පහන්ට තෙල්වත් කරන කොටත් එහෙමයි. පහන් පත්තු කරන කොටත් එහෙමයි. ඒ සියල්ල කරලා විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාව කරනකොට අනිවාර්යයෙන්ම ඒ කටයුත්තට සිහි තබාගෙන සහසම්බන්ධ වෙලා අන්තිමේදී ඒ කටයුත්ත ඉවර කරාට පස්සේ Tamanට සැනසුම් සුසුමක් කරන්න පුළුවන්. මේකට ගියේ පැය 7ද 8ද දින ගණනක්ද ඒ උතුම් වූ ශාසනික කටයුත්ත කරන අතර වාරේ මගේ සිහි කල්පනාව සිහිය මම වෙන ලෝකයකට ගෙනිච්චේ නැහැ. බාහිරට ගියේ නැහැ. මේ ශාසන කටයුත්තටමයි සිහි තබාගෙන කරේ. මෙන්න මෙහෙම කරන පින්කම් මහත්ඵලයි මහානිසංසයි අප්‍රමාණ ශක්තියක් නැගෙන්න හේතු වෙනවා. එහෙම කරන පින්කම් තමයි ඊ타ත්ම ඉක්මනින් විපාක දීලා Tamanට තියෙන ලෙඩ රෝග අපල උපද්‍රව කරදර බාධක දුරු වෙලා ඒ ප්‍රතිඵල ගෙන දෙන්න හේතු වෙන්නේ. එහෙම නැතුව අර අපි කලින් කිව්වා වගේ පංචස්කන්ධේ විතරක් එතනට ගෙනහිල්ලා මේ පින්කම කරාට ඒකෙන් ලැබෙන ප්‍රතිඵල අඩුයි. ඒ කාරණේ විශේෂයෙන්ම සඳහන් කරේ අපි දැකලා තියෙනවා මේ බණහපු පින්වතුන් පවා මේ වෙද්දී නොඑක් ලෞකික ප්‍රශ්න වලින් පීඩිත වෙලා මිරිකිලා ඉන්නේ. එම නිසා අර පින්කම පවා කරන්නේ මේ දුවන ගමන්. ඒ කියන්නේ දුවන්න බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙත් මේක කළා කොයි වෙලාවද ගෙදර යන්නේ. නැත්තම් දැන් මගේ ඊළඟ කටයුත්ත කොහොම ඉෂ්ට වෙයිද? ඒකට මොන වෙනවද දන්නේ නැහැ කියලා විවිධාකාර කල්පනා ලෝකවල නිමග්න වෙලා ඉන්නේ. ඒ නිසා විශේෂයෙන්ම දැනගන්න ඕන ඒ දුර්ලභව ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඊළඟට තවත් විශේෂයෙන්ම මේත් එක්කව මතු කරන්න තියෙන කාරණයක් තමයි වාරක අභ්‍යතාලංකාර හාමුදුරුවෝ උන්වහන්සේගේ ඒ චරිතාපදානයට කරුණු එක්ටස් කරගන්න මේ වෙද්දී අපි ලංකාවේ උන්වහන්සේ ඇසුරු මිසුරු කරපු තැන් වලට යනවා. ඉතින් ඒ වෙද්දී අපිට තව දුරටත් උන්වහන්සේ නැවත මතු කරපු ශාසනික ප්‍රතිකර්මවල ඒවෙන් ඵල ප්‍රයෝජන ගත්ත අය මුණ ගැහෙනවා. ඒ කියපු දේවල් නැවත අපිට අහන්න ලැබෙනවා. ඒ අනුසාරයෙන් තවත් බොහෝ දේවල් අපිට
හොයාගන්න පුළුවන්කම ලැබුණා. මං හිතන්නේ ඒවත් අපි ඉදිරියේදී සඳහන් කරන එක හොඳයි. දැන්ට සංගරාවේ සඳහන් කරලා තිබෙනවා. නමුත් නැවත නැවත මේවා මතක් කරලා දෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. මොකද හුඟක් අයට මේවා අමතක වෙලා තියෙන නිසා. එතකොට අපි මීට කලිනුත් මතක් කරලා දුන්නා මේ නැති වෙච්ච ಗುಣ වගාවන් නැවත වගා කිරීම තමයි මේ ශාසන ප්‍රතිකර්ම වලින් කරන්නේ. දැන් එතකොට මේ වෙද්දී අපි කියන්නේ මේ ගෝලීයකරණය කියලා මේකට නතු වෙලා තියෙන්නේ. හුඟක් අය කියනවා අපිට ඒකට ප්‍රතිවිරුද්ධව ගලා ගන්න යන්න බෑ කියලා. ඇත්තට අපි මේ කරන්නේ උඩුගම් බලා පිහිනා යාමක් තමයි. හැබැයි අපිට එහෙම පුළුවන් වෙන්නේ මේ ශාසනය විද්‍යමාන වෙන කාලේ විතරයි. මේ මට්ටමේ උඩුගම් බලා පිහිනා යාමක් කරන්න වෙන්නේ. එතකොට ඒ තියෙන ප්‍රශ්න වලට අපිට මේ තියෙන ලෞකිකත්වයේ තුලින් නවීන විද්‍යාව තුලින් විසඳුම් ලබා දෙන්න බෑ. මොකද හේතුව මේ තියෙන ප්‍රශ්න ලෙඩ රෝග කරදර අනතුරු සියල්ලම වෙලා තියෙන්නේ ඒ තිබිච්ච ಗುಣ වගාව හීන වෙලා ගිහිල්ලා අද වෙනකොට හෝදා පාළු වීමක් තුල ඒ නැවත හීන වෙච්ච ಗುಣ වගාව බේත් වලින් ගන්න බෑ. යන්ත්‍රෝපකරණ වලින් ගන්න බෑ. නවීන විද්‍යාවෙන් ගන්න බෑ. කොන්ක්‍රීට් වනාන්තර ඉදි කරයි කියලා ඒක ගන්න බෑ. ඒ නිසා මේකට තියෙන එකම ප්‍රතිකර්මය තියෙන්නේ ඒ හීන වෙච්ච ಗುಣ වගාවන් නැවත වගා කර ගන්න ඕන. අනිත් අය ඒ ಗುಣ වගාවන් තුලට අවතීර්ණ කරන්න ඕන, තල්ලු කරන්න ඕන. ඒක තමයි අපිට මේ ලෝකයේත් එක්ක හැප්පෙන්න තියෙන එකම ක්‍රමේ. නැත්තම් මේ ලෝක බලවතුන් ඉදිරියේ සමහර දේවල් අපිට ප්‍රසිද්ධියේ කියන්න බැරි කාරණා තියෙනවා. වහරක හාන්දුව පුද්ගලිකවම හෙළිදරව් කරපු විශේෂයෙන් දැනගත්තු කාරණා. මුත් අපිට ඒවා ව්‍යංගයෙන් හෙළිදරව් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලෝක සත්‍යයගේ ජන ජීවිත විනාශ කරන්න කාලෙන් කාලට එන නොයෙකුත් උපක්‍රම. ඉතින් ඒවට අහු නොවි ඒවයින් බේරිලා යන්න තියෙන එකම මඟ තමයි මේ ශාසන ප්‍රතිකර්ම. ඒක තමයි මේ අපි හඳුන්වා දෙන්නේ. දැන් අපි තවත් ශාසන ප්‍රතිකර්මයකට ගියොත් අපි ගමුකෝ අද තියෙන ලෙඩ රෝගාබාධයක් ගමු. දැන් මේ හිසේ සිට දෙපතුල දක්වා දැවෙන තැවෙන නොඑක ආකාරයෙන් පිච්චෙන ගති ලක්ෂණ වලින් රෝග ලක්ෂණ වලින් හුඟක් උදවිය පීඩා විඳිනවා. අපි අම්ලපිත්ත ප්‍රදාහය කියලා කියන ગેස්ට්‍රයිටිස් කියලා හඳුන්වන ඒ රෝගී තත්ත්වයේ එකක්. ඒ වගේම රක්ත පිත්ත කියලා හඳුන්වන ඒ රක්ත ආබාධේ ඒ විස තව එකක්. අපි දන්නවද හුඟක් වෙද්දි මේ වෙද්දි මේ ජනගහණයෙන් බහුතරයක් ඒ රෝග වලින් ඒ ආශ්‍රිත රෝග වලින් අඩු වැඩි වශයෙන් පීඩා විඳිනවා. මේකට මේ හඳුන්වා දීලා තියෙන යටගිය එක ශාසන ප්‍රතිකර්මයක් තමයි වහරක හාන්දුරුවෝ කිරිපිඩු දාණය. ඒ දැවිලි තැවිලි ගති සමනය කළා තමන්ගේ තියෙන කර්ම වේගයක් තියෙනම් ඒක ගෙවා ගන්න පුළුවන් විශේෂ ක්‍රමවේදයක්. ඒ කිරිපිඩු දාණය විශේෂයි. ලෞතර බුදුහාඳුරන්ට බුදු පියාණන් වහන්සේ බෝසත්ත්ව කාලේ පසු කරලා බුද්ධත්වයට උපනිශ්‍රේ වෙච්ච කිරිපිඩු දානයක් තියෙනවා. එදා ඒ විදියටම 100% දීපු කිරිපිඩු දානේ අද ක්‍රියාත්මක කරන්න බෑ. මොකද ඒකට පාරමිතා පුරාගෙන ඉන්න උත්තමාවියක් හැම බුද්ධ ශාසනයකම ඉන්නවා. හැබැයි ඒ අනුසාරයෙන් හදලා දෙන්න පුළුවන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පිළිගන්න පුළුවන් කිරිපිඩු දානයක් අද වෙනකොට තියෙනවා. අන්නේ දානයක් දෙන්න පුළුවන්. මෙතනදිත් ඒ දානේ දෙන ක්‍රම කීපයක් තියෙනවා. කෙනෙකුට පුළුවන් එක දවසක් ඒ දානේ දෙන්න. හැබැයි ඒ දැවිලි තැවිලි ගති ඒ ලෙඩ රෝග හුඟක් උස්සන්න වෙලා තියෙනවා. තද බල වෙලා තියෙනවා. බේත් අහන්න නැත්නම් ඒකට කරන ක්‍රමවේදයක් තියෙනවා. නොකොඩවා දින 7ක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට ඒ කිරිපිඩු දානේ පූජා කරන්න ඕන. ඒ වගේම තමයි ඒ දිනයක් පාසා ඒ කිරිපිඩු දානේ පූජා කළා මහා පුණ්‍යානුමෝදනාවක් කරන්න ඕන. කොහොමද කරන්නේ? ඒ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ ගුණයට උපහාරයක් වශයෙන් මේක පූජා කළා තමන්ගේ අතින් අනන්ත අප්පාන සංසාරේ පටන් ආ සසර ගමනේදී අවඩක් අසාධාරණයකට හිංගියක් හිංසාවකට ලක් වෙච්ච සත්ත්ව පිරිසකටත් ඒ වගේම තමන්ට උදව් උපකාර කළ පිරිසටත් උදව් උපකාර කරලා තමන්ට ප්‍රතිඋපකාර කරන්න බැරි වුණු මගහැරිච්ච සත්වයෝ කෙබඳු අත්භවයක කෙබඳු ස්ථානයක මේ අවස්ථාවන වෙලී හිටියත් ඒ සියලු සත්වයන්ට ඒ පිම්පෙත් විහිදරවා පතුරවලා
එහෙම පින්පෙත් දෙවන ක්‍රමයකට ස්වාමින් වහන්සේ කෙනෙක් ලවා හෝ එහෙම සම්බන්ධ කරන්න බැරි නම් අපි ඔය සංගරාවල සටහන් කරලා තියෙන ආකාරයට Tamanම හෝ පුණ්‍යානුමෝදනාවක් කරගන්න ඕන. ඒ එක ශාසන ප්‍රතිකර්මයක් හඳුන්වා දුන්නේ හේතුඵල ඇතිව කරන්න හැමෝටම කරගන්න පුළුවන් ක්‍රමයක්. ඒ වගේම තමයි තවත් මේ කාල වෙද්දි මේ මුඛ රෝග වලින් හුඟක් අය පීඩා විඳිනවා. ඒකේ ප්‍රබලතම උච්චතම අවස්ථාවක් තමයි මුඛ පිළිකාව කියන්නේ. හැබැයි මේක මේ බටහිරින් අද දීලා තියෙනවා මේ මුඛ පිළිකා ඇති වෙන්න ප්‍රධාන හේතුවක් කියලා අද මේ බුලත් තිර කෑම. නමුත් ඒක එහෙම නෙවෙයි. ඒ මතු පිටින් පැමිණෙන එක කාරණයක් විතරයි. බුලත් තිර කෑව පළියට එහෙම මුඛ පිළිකා ඇති වෙන්නේ නැහැ. ඒක එහෙම ඇති වෙන්න නම් මොකක් හරි පිළිකාවක් ඇති වෙන්න සසර ගෙනාවු කර්ම වේගයක් තියෙන්න ඕන. ඒ නිසා වරදවා තේරුම් ගන්න එපා. අපි 18 වෙනි සංගරාවේ බුලත් පිටේ තියෙන වටිනාකමත් ගැන විශාල ලිපියක් පළ කරලා ඇති. ඒක කියව ගන්න. මේ බුලත් පිට කියන්නේ දැහැත් පිට කියන්නේ එදා ඉඳන්ම ශාසනයට පූජා කරපු දෙයක් නාගවල්ලී දලෝපේතං කියලා ඒ ආදී වශයෙන් ගාතාවකුනුත් එන. ඉතින් ඒක පිළිකාකාරකයක් බවට පසු කාලිනවයි පත් කරගෙන තියෙනවා. ඒක බුලත් පිටේ වැරදක් නෙවෙයි. දැන් එතකොට මේ මුඛ රෝග වලින් පෙළෙන අයටත් උන්වහන්සේ ශාසන ප්‍රතිකර්මයක් හඳුන්වා දීලා තියෙනවා. මේ දැහැත් පිට පූජාව. දැහැත් පිට කිව්වම අපි ඔය ගන්න බුලත් පුවක් කුණු වලට අමතරව කරණබුංගු සාදික්ක වසාවාසි එනසාල් ආදී වශයෙන් ඒකට ගන්න තවත් සුවඳ සංයෝග බොහොමයක් තියෙනවා. අන්නේ ඔක්කොම දාලා පළවෙනි පූජා වට්ටිය ඒ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට කැප කරලා පූජා කළා. ඒ වගේ මේකට සහසම්බන්ධ වෙන භික්ෂුන් වහන්සේලාටත් වෙනම දැහැත් වට්ටියක් පූජා කළා. ඒ ගාථාව කියලා සජ්ජායනා කළා. අර වගේම අනුමෝදනාවක් කරගන්න ඕන. ඒකත් ඒ රෝගාබාධයේ ප්‍රබල නම් දින 7ක් කරන්න. මේ දින 7 කරන එකේ විශේෂත්වයක් තියෙනවා. අපි 7ක් කියලා කියනවා. හා වෙන අත තමයි 7 කියන්නේ. ඒ කියන්නේ එකක් කරලා ඒකෙන් මදි වෙන ශක්තිය, ඒකෙන් ශක්තිය මදි නම් 3ක් කළා. ඒකත් මදි නම් අපි ඒ අතට හා වෙන්න නම් 7 පතාවක් කරන්න ඕන. මේ 7 කියන ඉලක්කව විශේෂයි. අපි මීට කලිනුත් 38 39 කියන සංගරාවල මං හිතන්නේ පෙන්눔 කරලා දීලා තියෙනවා මේ කෙනෙක් ගින්මිය ගියාට පස්සේ 7 දවසේ දානේ. ඒකත් විශේෂයි. යමක් අපි කියනවා සස්සතිය කියලා කියනවා. සත්ත බොජ්ජංග කියලා කියනවා. ඒ වගේ මේ 7 කියන ඉලක්කවේ යම්කිසි විශේෂත්වයක් තියෙනවා. යමක් 7 පතාවක් කරනකොට අපි කියනවා 7 කියනවා කියලා කියනවා. හත්තිලව්වේ කියලාත් ඔය කියන්නේ. ඉතින් ඒ වගේ මේ යමක් එකක් කරලා නවතින්නේ නැතුව ඒක 3ක් කරන්න පුළුවන් නම් ඊට වඩා විශේෂයි. 7ක් කරන්න පුළුවන් නම් තවත් විශේෂයි. ඒකාන්ත Taman නැනනෝන මෙහෙवला අවස්ථානුකූලව බලලා Tamanට තේරුම් යන්න ඕන මේ කර්ම වේගයේ මේ මට ඇති වෙලා තියෙන රෝගාබාධය නැත්නම් මගේ හිතවතාට මගේ ඥාතියාට ඇති වෙලා තියෙන රෝගාබාධය බොහොම දරුණු එකක් කියලා එක දිගට 7ක් කරන්න අනවරතව අකණ්ඩව. ඒ 7 අද කරලා ආයි දවසක් කරලා ඊළඟ දවස කරනව නෙවෙයි. එහෙම 7ක් නෙවෙයි මේ කියන්නේ නොකඩවා කරන්න ඕන. ආන්නේම 7ක් තමයි මේ කියන්නේ. ඊළඟට Tamanට තවත් පහසුවෙන් කරගන්න පුළුවන් ශාසනික ප්‍රතිකර්මයක් තමයි මේ හැමදාම උදෑසන නැගිට හැටි පිරිසිදුව පෙරාගත් තමන්ගේ ළිඳකින් හෝ තමන්ගේ ජලකරාමයකින් හෝ පෙරාගත් 3 වතාවක් හෝ 7 වතාවක් පෙරාගත් සිසිල් පැන් වීදුරුවක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කිරීම. කිසි වියදමක් යන්නෙත් නැහැ, මහ ලොකු කාලයක් යන්නෙත් නැහැ, ශ්‍රමයක් යන්නෙත් නැහැ. ඊට පහසුවෙන් කරන්න පුළුවන් දුප්පත් මිනිස්සුයෙකුට. අතන පොන්චි කාරණාවක් දැනගන්න කැමති චන්දන මහත්මයා දැන් මේ පෙරා ගන්න අවස්ථාවේදී දැන් ගොඩක් වෙලාවට මේ අද වෙනකොට අපි අර ෆිල්ටර්ස් කියන දේවල් ගෙවල් වල පාවිච්චි කරනවා. දැන් එහෙම දෙයකින් පෙරලා තිබුණත් නැවතත් පෙරාගත යුතුයිද? එහෙමනම් එතනදී වෙන්නේ එතනදී පවතින හිතද අපි ගන්න අදහසද එතනත් තව චුට්ටක් පැහැදිලි කළොත් මොකද සමහරට පෙරාපු වතුර පිරිසිදු කරපුවා මෙහෙම පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. පොඩ්ඩක් එතනත් පැහැදිලි කරලා. ඔව් එතනදී මෙහෙමයි දැන්. අද වෙද්දි මේ ජලය කියන එකත් අන්ත දූෂිත තත්ත්වයට පත් වෙලානේ තියෙන්නේ. ඒකේ ඝන අපද්‍රව්‍ය වගේම නොයේ කැඩ්මියම් වගේ බැරලෝහත් තියෙනවා. ඉතින් ඒ වගේ මේ කාලෙ වෙද්දි ඒ ජලය එක්තරා මට්ටමකට පිරිසුදු කරන පෙරහන් ඇවිල්ලා තියෙනවා. පළමුවෙන්ම ඒ වගේ පෙරහණයකින් පෙරාගෙන නැවතත් අර චිත්තප්‍රසාදයෙන් යුක්තව වඩා සුද්ධ වෙන්න. ඒ කියන්නේ අපි පාවිච්චි කරන අපි බොන්න ගන්න ඒ පෙරණයෙන් පෙරිච්ච ජලයටත් වඩා සුද්ධ පවිත්‍ර වෙන්න අපිට පුළුවන් කපුරෙද්දක් භාවිතා කරලා මේක තවත් වතාවක් දෙකක් තුනක් හෝ හත් වතාවක් හෝ පෙරා ගන්න.
චිත්ත ප්‍රසාදයෙන් යුක්තව අපි කරන්න එක වැඩි ගෞරවයට. ඉතින් එහෙම කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කිසි ගැටලුවක් නැහැ. මෙතනදි මේ අපි අර කියනෝනේ තම නැනපමණින් දැනගත හැකි කියලා. ඒ වගේ තමයි මේ ශාසනික ප්‍රතිකර්ම කරනකොටත් තම තමන්ට පුළුවන් ආකාරයට කරන්න. සංසන්දනය කරන්න යන්න එපා. සමහර විට මහා වත්කමක් තියෙන කෙනෙක් මහා පරිමාණයෙන් මුදල් වියදම් කළා එහෙම කරන්න පුළුවන්. හැබැයි එතකොට දුප්පත් කෙනෙක් ඒක දැකලා අනේ මම කොහොමද එහෙම ඒ ආකාරයෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජාවක් තියෙන්නේ කියලා උකටලී වෙන්න පුළුවන්. නමුත් එහෙම වෙන්න අවශ්‍ය නැහැ. අපි හොඳටම දන්නවා තමන්ගේ ගාව තිබිච්ච හුණු සහල් ටිකෙන් පවා පුළුවන් ආකාරයට කරකවල කැවුමක ආකාරයට දීලා ලෞතුරා බුදුන් වහන්සේට පිළිගන්නලා මහත්ඵල මහානිසංස පිං උදා කරගත්තා හිටියා. ඉතින් එහෙම දෙන්න පුළුවන් මේ කාලෙත්. ඒ හන්ද ඒක ඥාන සම්ප්‍රයුක්තව තේරුම් ගන්න ඕන. මොකද මම ඒ කාරණය වඩාත් ඉස්මතු කරලා දුන්නේ අපි දකිනවා මේ 27 28 29 කලාප වලින් හඳුන්වා දුන්න ඥාතිබත අද වෙනකොට සමහරු මහා පරිමාණයෙන් කරනව ඒක වරදක් නෑ. හැබැයි එතෙන්දී අපි දැකපු දෝෂයක් තියෙනවා. සමහරු ඥාතිබත තියෙනකොට අර බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන සාංගික දාණයටත් වඩා සරුසාරව දෙනවා. ඒක නම් කරන්න යන්න එපා. සමහර වෙලාවට ඥාතිබතට එළවලු ව්‍යංජන අවුල්පත් කැවිලි අවුල්පත් 30ක් 40ක් තියලා අර සාංගික දානටයි බුද්ධ පූජාවටයි 7ක් 8ක් තියන්නේ. ඉතින් මේ වගේ බුද්ධ ප්‍රමුඛ සාංගික දාණය දෙවනි කරන්නම් යන්න එපා. ඒකේ ප්‍රතිඵල අඩු වෙනවා. හැමතිස්සෙම දැනගන්න ඕන ඥාතිපත වෙනයි, සාංගික දාණය වෙනයි, බුද්ධ පූජාව වෙනයි. යම්කිසි මට්ටමක ඉහළ සඵලතාවයකින් යුක්තව හැමතිස්සෙම මේ බුද්ධ පූජාව සාංගික දාණය කරන්න ඕන. වැඩිපුර තිව්වයි කියලා ගැටලුවක් නැහැ. හැබැයි ඒක දෙවනි කරන්න යන්න එපා. දැන් ඒක හේතු වෙලා තියෙන්නේ මේ නොඑක් ආකාරයේ අය Taman දැක්ක කියලා ඉතින් එහෙම හඳුන්වා දීලා එළවලු 50ක් 60ක් විතර තියෙනවා ඔකට. මුත් වහරක හාන්දුව සමාධියෙන් දිවසින් දැකපු කාරණයක් තියෙනවා. මේ මළගිය ඥාතීන්ට අවම වශයෙන් අවශ්‍ය වෙන ප්‍රමාණයක් තියෙනවා. සමහරු ඒක අභිභවා ගිහිල්ලා රැවුල කපා ගන්න රේසර් තියෙන ඒවා. ඒ වගේම සෙරප්පුවක් වුණත් තියෙනකොට ඉස්තරම්ම දාස් ගණන් මිලාදික දේවල්. ඒ වගේ සමහරු මත්පැන් තියෙනවා, දුම් මැටි තියෙනවා. ඔය වගේ ඒවාත් අපිට ආරංචි වෙලා තියෙනවා එහෙම තියෙනවා කියලා. මොහොත් උන්වහන්සේ දැකලා ඒ අමනුෂ්‍ය ලෝකත් එක්ක කතා කරලා පැහැදිලිව දක්වපු කාරණයක් තමයි ඒ ඇයට අවශ්‍ය මේ අමු නිර්වස්ත්‍රව ඉන්න ඇයට ඉනේ උතා ගන්න පොඩි සුදු රෙදි කඩක්. ඒ වගේම යම්සි 1000 ගති නිවා ගන්න ඔය තේ එකක්, පැන් වීදුරුවක්. ඒ වගේම ලෙඩට පත්‍ය වෙන්න යම්කිසි ඖෂධයක්, බුලත් පිටක්. ඒ වගේම අවශ්‍ය මේ කුසගිනි නිවා ගන්න කැවිලි වලපත් සහිතව ව්‍යංජන 4ක් 5ක් එක දානයක් තමයි ඕන වෙලා තියෙන්නේ. ඉතින් මේ පැල්පතේ ඉන්න කෙනෙකුටත් කරන්න පුළුවන් දානයක් තමයි මේ හඳුන්වා දීලා තියෙන්නේ. ඇති හැකි අය එහෙම කරගත්තට කමක් නැහැ. දෘෂ්ටිගත නොවි. අර නැති බැරි අය මොකද කරන්නේ? අහවලා අහම දුන්නා. අපිට එහෙම දෙන්න බෑනේ. අපි කොහොමද මේක කරන්න කියලා උකටෙලි වෙනවා. අපිට එහෙම අවුන්තරන් අවස්ථා ලැබිලා තියෙනවා අහන්න. ඉතින් ඒකට තියෙන දෙන්න තියෙන උත්තරේ තමයි මේ සංග්‍රහව කියව ගන්න. මම හිතන්නේ එතන ගොඩක් වැදගත් කාරණාවක් චන්ද්‍ර මහත්මයා මතු කරේ. මොකද අපිට ওই කාරණාවේදී අපි පරිස්සම් වෙන්න ඕන කාරණයක් මම හිතන චන්ද්‍ර මහත්තයා හොඳින්ම මතු කරා. හොඳ වඩා හොඳින් කරන්න ගිහිල්ලා නොකල යුතු කොටසකුත් කරන ගමන් තව කෙනෙකුට කරගන්න තියෙන පුළුවන්කමත් සමහරට නැති කරන විදිහේ කටයුතු වෙන්න පුළුවන්. ඉතින් දෙපාර්ශවයේම එහෙනම් අර ඥානය මෙහෙवල සුදුසු විදිහට කරන කාරණාවක් මම හිතන්නේ අපි මතක් කරන එක හොඳයි මේ පන්සලට ඇවිල්ලා වුණත් Tamanට හැකි ප්‍රමාණය පුළුවන් ප්‍රමාණය ඒ කටයුතු කොහොම හරි කරගන්න. සමහරවිට අපි දකින්න වෙන්න පුළුවන් මේ අපේ අද තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් උනත් දකින්න වෙන්න පුළුවන් මහා ලොකු බොහොම හොඳයි කරන්න එපා කියනවා නෙමෙයි ඒ කටයුතු කරන්න. නමුත් ඒකෙන් අර කිව්වා වගේ උකටලී වෙන්න එපා. Tamanටත් ඇවිල්ලා පුළුවන් ප්‍රමාණයෙන් නේ චන්ද්‍ර මහත්තයා. අපේ පන්සලට උනත් සහසම්බන්ධ වෙලා ඒවා කරගන්න අවස්ථාව සකස් කරගන්න සහ මං හිතන්නේ අර සූක්ෂම ලෝකයේත් එක්ක කරන ගනුදෙනු උන්වහන්සේ දැකලා මේක නිකන් සෙව්වට කිව්වා නෙමෙයි තේරුම් අරගෙන බොහොම අවබෝධයෙන් කිව්වද. ඒ නිසා ඒවට අනුකූලව කරගත්තා නම් ඒක අපි නොදන්න පැති වලින් නැත්තම් වෙන ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. අපි මේවා අපේ හිතු මතයට සමහරවල්ට කරන්න ගිහලා ඉතින් මං හිතන්නේ ඒ නිසා කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහලා අර කිව්වා වගේ සංගරා ටික තියෙනවා. ඒවා බලලා මේ ගැන කල්පනාවෙන් පරිස්සමෙන් කටයුතු කරගන්න මම හිතන්නේ චන්ද්‍ර මහත්තයා මතක් කරපු එක මේ කාලේ ගොඩක් හොඳ වෙනවා. මොකද සමහර තැන්වල ප්‍රශ්න ආපු තැනුත් අපිට අහන්න වෙලා තිබිච්ච නිසා. මම හිතන්නේ ඒක බොහොම හොඳයි. ඒ වගේම මම හිතන්නේ චන්ද්‍ර මහත්තයා අර ඉස්සෙල්ලා මතක් කරපු තව කොටසකට චුට්ටක් අපි ගියොත් අර දැන් එදිනෙදා එළියට පෙහෙලියට බහැලා කරලා යනකොට සමහර වෙලාවට මේ අර ඉස්සෙල්ලා මතක් කරපු නිසා මේක තව පොඩි දිගුවක් කිව්වොත් හොඳයි කියලා මට හිතුණා.
මේ පුංචි පුංචි වුණත් බාධා සහිත කටයුතු කරගන්න යන දේවල් වලට බාධා වෙන දේවල්. එහෙම නැත්නම් පොඩි පොඩි ප්‍රමාණයේ වුණත් මේ යම් යම් ශාරීරික නැත්නම් තමන්ගේ වාහන වලට කොහොමත් ගැටලු වගේ දේවල් සිද්ධ වෙන එක අද බොහොම වැඩි වෙලා තියෙනවා. අනික මිනිස්සුත් ටිකක් පීඩා සහිත කාලයක ඉන්නේ. ඒ කාරණාවෙත් තව ටිකක් අපිට දැන් ඒ වෙලේ පහන් පූජා වගේ දෙයක් කරනකොට අපි ඒක කළ යුතු විදිහ ඒකේ මේ ಗುಣ වඩමින් කරන ගැන ඔබතුමා මතක් කරා. අපිට තව ටිකක් තව යම් කිසි දේවල් තියෙනවා දිනදා එකතු කරගන්න පුළුවන් මේ දේවල් වලින් මිදිලා මේ කටයුතු කරගෙන යන්න. ඔය ඇත්තටම තව හුඟක් දේවල් තියෙනවා. ඉතින් අපි මේ ශාසන ප්‍රතිකර්ම කියලා මේ හඳුන්වා දෙනකොට අර කලින් කිව්වා වගේ නැනනුවන මෙහෙवला Taman දක්ෂ වෙන්න ඕන. තව තවත් මේකට දේවල් එකතු කරගන්න. අපි ඉඩ කඩ ලැබෙන විදියට ඒවා හෙලිදරව් කරන්නම්. විශේෂයෙන්ම මේ අලෝභ අදේශ අමෝහ කියන ගුණ මුල් කරගෙන කරන ශාසන ප්‍රතිඵල මහත්ඵලයි මහානිසංසයි. ඒ වගේම කයට රැඳිලා බැඳිලා තියෙන ඒ කලු කිරණ කපා හැරලා අමනුස්ස බලවේග පවා මැඩපවත්තලා ඒ ලෙඩට ප්‍රත්‍ය වෙන ආකාරයෙන් ඒ බෙහෙත් පවා පාවිච්චි කරන්න පුළුවන් ඒ ගුණය තුලින් නම් කටයුතු කරවති. ඒතර ඔබතුමා මේ මුල් කාරණයට යොමු කරපු මුල් කාට යමු නොතින් දැන් අර ඥාතිපත ගැන කිව්වත් පස්සෙත් ආයිමත් මට මතක් කරලා දෙන්න සිද්ධ වෙනවා. අපි දැකලා තියෙනවා මේ මෑත කාලේන සමහර අය ඕකට බිත්තර හිටන් තම්බල තියෙනවා. ඒක කරන්න යන්න එපා. Taman කවදාවත් තම්බන්න යන්න එපා. කවුරු හරි වේල පහින් තම්බල තිවිච් එකක් තිබුණොත් ඇරෙන්න. කවදාවත් කියලාවත් තම්බලවත් ඔම්ලට් එකක් ආකාරයට දාලා බැදලා ආකාරයටවත් කිසිම ආකාරයෙන් ගන්න එපා. ඒක නිකන් අර කිරි කලයට ගොම දැම්මා වගේ නිකන් පාප කර්මයට අත ගහනවා. ওই ඥාතිපත උන්වහන්සේ දෙන්න කියලා තියෙන්නේ. ඒ ඥාති අයට යම්කිසි පුරුදු දෙයක් ඕන තමයි. ඉතින් ඔය කොහේ හරි විසිකරන ඔය කඩේක ගන්න පුළුවන් මරලා සකස් කරපු ඒවා තියෙනවා. අපි මරන්නේ නැහැ. අපි අනුබල දෙන්නෙත් නැහැ. අපි කලින් කියලා ඇනුම් කරලා ගන්නෙත් නැහැ. ඔය කරවල කෑල්ලක් හරි හාල් මැස්සෙක් හරි මොනවා හරි එහෙම කපන තැනකට හරි ගිහිල්ලා එහෙම ගන්න. එතකොට ඒක අසාධාරණයක් ඒක සම්බන්ධයක් වෙන්නේ නැහැ එහෙම. එහෙම නැතුව තමන් හිතාමතාම කලින් ඇනුම් කරලා මේ විතර ගෙවල් වල තම්බල උකට දාන්න ගියාට පස්සේ අර මේ නැති ප්‍රශ්නත් අන්තිමට ඇති වෙනවා. ඒ වගේ අබ්බැහි කරන්න ගියාට පස්සේ. එතකොට ඔබතුමා අහුවා තවත් ඒ වගේ ශාසන ප්‍රතිකර්ම තියෙද කියලා. දැන් තවත් දෙයක් තමයි මේ සැඟවිලා ගියපු දෙයක්. උන්වහන්සේ මතු කරලා දුන්නා මේ කිරිපැණි පූජාව. එහෙම. ඊට විශේෂයි. අපි කියනවා අද දෙන්නේ හොඳින් ඉන්නවනම් බලන්න අර දෙන්න ඉන්න හැටි හරියට කිරිපැණි වගේ කියලා. ඒ වගේ මේ ලෝක සම්මතයේ කතාවක් තියෙනවා. ලෝකයේ තියෙන අතුරුපසයන්ගෙන් ප්‍රණීතම අතුරුපස තමයි කිරිපැණි කියලා. මේ කිරිපැණි කියන දේ නිකම් බිහි වුණේ නැහැ. හේතුඵලයි. ඒක සංකතයි. ඒතකොට දැනගන්න ඕන කිරි කියන එකෙන් පෙන්눔 කරන්නේ හැමතිස්සෙම සුද්ධතාවය. පැණි වලින් පෙන්눔 කරන්නේ යම් කිසි දෙයකට ඇලීම. අපි කියන්නේ අර පැණි වලට කාට හරි අපි උපමාවක් දක්වන්නේ පැණි කියන එක. ඒ පුද්ගලයා යම් කිසි දෙයකට ඇලෙනවා නම් අපි මේ පැණි කියන එක උපමා කරගෙන තමයි ඒ පුද්ගලයාට නමක් පටබැඳින්නේ. ඉතින් කිරි වලින් සුද්ධතාවයත් පැණි වලින් ඇලීමත් පෙන්눔 කරනවා. මෙතෙන්දි දැනගන්න ඕන කිරි පැණි පරමාර්ථ වශයෙන් සංකේතවත් කරන්නේ ඒ කිරි කියන සුද්ධ දෙයට යහපත් දෙයට ඇලී සිටීම තමයි. කිරි පැණි වලින් කරන යහපත් දෙයට අලවල තියෙනවා බන්ධනය කරලා තියෙනවා. එතකොට යම්සි දෙදෙනෙක් හෝ පිරිසක් හෝ අතර අසමගිතාවයක් විරසක භාවයක් සැක සංකාවක් තියෙනවා නම් ඒ වගේම තමයි කෙනෙකුට නුරුස්නා ගති තරහ මරා ගති නිතර එනවා නම් ඒ වගේම මේ පෙනෙන ලෝකයේ මනුස්සයන්ගෙන් Tamanට සතුරු බාධා තියෙනවා නම් කෙනෙක්ව පෙන්වන්න බැරි නම් මනුස්ස ලෝකේ සතුරු බාධා එනවා නම් ඒ වගේම නොපෙනෙන අමනුස්ස ලෝකේ සතුරු බාධා තියෙනවා නම් මෙන්න මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේට කිරිපැණි පූජාවක් කරලා අනුමෝදනාවක් කරලා පින්පෙත් දෙවලා ඒ තියෙන අසමගිතාවයන් නුරුස්නා ගති ඒ වගේම සතුරු බලවේග මැඩපවත්වන සාසනික ප්‍රතිකර්මයක් තියෙනවා. එතකොට ඒකත් කරන්න ඕන ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ කිරිපැණි කියන ඒවා සුද්ධතාවයෙන් යුතුව පුළුවන් තරම් උපරිම මිලදී අරගෙන ඒකේ අග්‍ර කොටස බුද්ධ පූජාවට තියලා ඒ වගේම සාංගික දාණයට සහසම්බන්ධ කළා අවශ්‍ය නම් ඉන්න පිරිසකට දෙන්න පුළුවන්. ඒ වගේ මේකෙන් නැගෙන්නා වූ මහා පුණ්‍ය ශක්තිය අර කලින් කියපු වගේ අනන්ත සංසාරේ තමන්ගේ අතින් අවඩක් අසාධාරණයක් ලක් වෙච්ච අයට
තමන්ට උදව් උපකාර කර අයටත් කෘතෝපකාර කරන්න බැරි වෙච්ච අයටත් ඒ පින්පෙත් විහිදලා පැතිරලා පැන් වැඩීමක් කරලා ඒක අනුමෝදන් කරන්න පුළුවන්. ඒ තියෙන කර්ම වේගය ඉතා ප්‍රබල නම් මේකත් දිනපතා නොකඩවා දින කරන්න පුළුවන්. ඒ විදියට කරලා ඉතා සාර්ථක ප්‍රතිඵල ගත්ත අය මේ පහුගිය දිනවලත් අපිට වාර්තා වුණා. එහෙම කියලා එකක් දවසක් දෙකක් කරලා නවත්තලා නැහැ. එක දිගට දින 7ක් නොකඩවා කළා. ඒ කියන්නේ අද කරලා හෙට කළා අනිද්ද කරන හෙට කරන්නේ නැතුව අනිද්ද කරන එක දිගට දින 7ක් කරන්න ඕන. ඒකටත් පුළුවන් සමහරට එකම භික්ෂූන් වහන්සේ දින 7ේම සම්බන්ධ කරගන්න බැරි නම් ඒ පුණ්‍යානුමෝදනාවට පුළුවන් විදිහට භික්ෂූන් වහන්සේලා 3-4 නමක් හරි සම්බන්ධ කරගන්න පුළුවන්. අපි හිතුව භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධ කරගන්න බැරිම අවස්ථාවක නම් Tamanටත් තනියෙන් මේ පින් අනුමෝදනාව කරන්න පුළුවන්. අපි මේ සංග්‍රහය දක්වලා තියෙන විදිහට මට මතක විදිහට 90 කලාප ඉතාමත් කෙටියෙන් ওই කිරිපැණි පූජාවක් කරන ආකාරය තියෙනවා. නමුත් ඉතින් භික්ෂුන් වහන්සේ කෙනෙක් සහ සම්බන්ධ කරගන්න පුළුවන් නම් විශේෂයි. මොකද මේ චීවරයට ඒ සිවුරට අමනුස්ස බලවේග පවා එක්තරා ආකාරයකට මෙල්ල වෙනවා. ඒ නිසා විශේෂයි භික්ෂුන් වහන්සේ කෙනෙක් කරන එක. මම හිතන්නේ චන්දන මහත්තයා එතනදී අපිට මතක් කරලා දෙන්න ඕන කාරණේකුත් තියෙනවා. අපි මේ ශාසනික ප්‍රතිකර්ම මේ සමාධියසු මේ ආදී දේවල් අපි මතක් කරගෙන යනකොට මෙතනදී මේ ගුණය මුල් කරගෙන ශාසනික ප්‍රතිකර්ම කියන වචනේන අපි පාවිච්චි කරන්නේ. එහෙනම් ඒ ශාසනික ගුණ එහෙම නැත්නම් ඒ ධර්ම අවබෝධය මේ කාරණා මුල් කරගෙන මේ කටයුතු වල යෙදෙන්න කියලා නැත්නම් සමහර වෙලාවට මේකත් මම කරා මේකත් කරා කියලා අපි එතකොට භෞතිකව ඒ ටික කරා වෙන්න පුළුවන්. නමුත් එතනදී තියෙන අර ගුණය මුල් කරගෙන තමන්ගෙත් ඒ ලබන්න කෙනාගේ ඒ අරුණාම සිත ඔන්න ඔය කාරණා ටිකට වැඩි අවධානයක් දෙන ගමන් මේ ටික කරන්න. මොකද සමහර වෙලාවට අපි අර කෘත්‍ය වශයෙන් කරලා තියෙනවා. නමුත් එතනට සිහිය, අවබෝධය, ගුණය සම්බන්ධ කරගෙන නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒකත් අමතක කරන්න එපා. ශාසනික වචනේ කියනකොටම අරක මතුවෙලා අදහස එන විදිහට මේ කටයුතු ගැන හිතන්න කියලාත් අපි මම හිතන්නේ මතක් කරන එක ආරාධනා කරන එක නොදන්නවා නෙමෙයි. නමුත් අපිට මේ අමතක වෙන සමහර වෙලාවට මගහැරන දේවල් මොකද මේ ටික කරගන්න ඕනේ කියලා කරනකොට ඒ කලබලය ඇතුලේ අර කොටස අමතක වෙනවා. මම හිතන්නේ ඔබතුමා මතක් කරේ අර පහන ගන්න යනකොටත් ගේන්න යනකොටත් මේ ටික කරගන්න කියන කාරණාවදිත් ඒකම වෙන්න ඕනේ. ඒ චන්දන මහත්තයා. මම හිතන්නේ ඒක අපි මතක් කරන එක හොඳයි කියලා. ඒක දැන් මේ පහන් පින්කමේදී අපි කරන එක උදාහරණයක් විතරයි. ඒ වගේම තමයි ඊට පස්සේ හඳුන්වා දුන්න අපි දැහැත්තිර පූජාවටත්, කිරිපැණි පූජාවටත්, කිරිපිඩු පූජාවටත් අනිකුත් සියලු ශාසන ප්‍රතිකර්ම වලට සහ සම්බන්ධ කරගන්න පුළුවන්. එතනදී නවරහාදී ගුණ වෙන්න ඕනේ නැහැ. මොකක් හරි කමන්නේ නැහැ. අපි හිතමු සෙස්සිරි දෙන මහ ගුණ මූදානන්. ඒ කවිය වුණත් සජ්ජායනා කරන්න පුළුවන්. නැත්නම් දුක්ඛප්පත්තාච නිදුක්ඛ මොකක් හරි තමන්ගේ හිතේ නිතර නිතර කියවෙන කමඨහනක් වෙන්න පුළුවන්. ජය මුනින් තස්ස ගාථා වෙන්න පුළුවන්. ඒ බ්‍රහ්මනා වේදගු ධම්මේ සබ්බ ධම්මේ කියන ගාථා වෙන්න පුළුවන්. කණේ නග්ගින් ජලමාන්නාය කියන ගාථා වෙන්න පුළුවන්. ඉතින් මේ සියලු බුද්ධ ගාථා නිකන් මේ ගෙතුන නෙවෙයි. මේ පද රචකයෝ කවි සින්දු ගොතන්න වගේ ගීත ලියන්න වගේ එහෙම කල්පනා කරලා එහෙම හදපුව නෙවෙයි. මේවා ශබ්ද විද්‍යානුකූලව සමාධියට ගෙතිච්ච බලවත් බුද්ධ ගාථා එදා ඉඳන් මේ මුඛ පරම්පරාවෙන් එන. ඉතින් මේවා අපේ මේ හෙළයට විශේෂයෙන් ආවේනිකයි දැනගන්න ඕන. මේවා ලෝකේ මේ වෙද්දි මේ වගේ බලගන්නන්න පුළුවන් ගාථා වෙන කොහෙවත් රටක නැහැ. මේ තියෙන ඒවා තමයි අපි මේ ලෝකෙට බෙදා හරින්නේ. මේවා මේ අපේ මේ තියෙන ආර්ය පරපුරෙන් බිහි වෙච්ච දේවල්. අපි එකෙන් ප්‍රයෝජන ගන්න නැති එක තමයි අවාසනාව. මම හිතන්නේ එතනදී අපිට අපේ අභයරතනාංක ලොකු හාමුදුරුව අපිට මහා සම්පතක්. මොකද උන්වහන්සේ මේ ගාථාව තිබුණත් අර්ථය වැහිලා ගිහිල්ලා තිබුණා. එහෙම නැත්නම් ඒකේ ආර්ය අර්ථය වැහිලා ගිහිල්ලා තිබුණා. එහෙනම් පිරිසට පුළුවන් මම හිතන්නේ සංගරාවලත් ඒ අරුණාම වෙබ්සයිට් එකට ගියත් මේක මේ යොමු කරලා බැලුවොත් මෙන්න මේ උදාහරණයකට අර කිව්වා වගේ ඒ බ්‍රාහ්මනා වේදකු මේ වගේ ගාථාවල තේරුමත් අරගෙන ඒකත් හිතට දරාගෙන එහෙම නැත්නම් අදහස කවාගෙන මොකද කමඨහනක් කියලා ගත්තත් අර මුළු අර්ථය අදහස කැටි වෙච්ච දෙයක් නිසා මෙන්න මේකත් කරගෙන මේ කටයුතු වලට දෙන්න පුළුවන් නම් මම හිතන්නේ තව තවත් අර ඒකේ සාර්ථකත්වය වෙනතත් ගුණය වැඩි කරගන්න පුළුවන් වෙයි කියන එකත් මතක් කරනකොට උන්වහන්සේට පින් සිද්ධ වෙන්න අපිට නැවතත් මේ ටික මේ මතුවෙමින් එනවා. ඔබතුමාටත් බොහෝ සෙයින් පින් අපිට මේ වගේ නිරන්තරයෙන් මේ කටයුතු ටික කරගෙන විශේෂයෙන් මේ බාධක සහිත කාලෙදී ඉදිරියට කරගෙන යන්න අපිට අවස්ථාව සලසා දෙනවා. චන්ද්‍ර මහත්තයා. එතනදී ඔබතුමා මතු කරපු එකට මම තවත් දිගුවක් එකතු කරන්නම්. දැන් ඔය ශාසන ප්‍රතිකර්ම කරනකොට විතරක් නෙවෙයි ඒ සිහිය පිහිටුවාගෙන ඒ ಗುಣ සිහි කරන්න ඕන. ලෙඩක් දුකක් හැදිච්ච වෙලාවට රෝහල් ගත කරන වෙලාවට යම්කිසි කාලයක් ගත වෙනවා වාහනෙන් හරි ඒ රෝහලට ඇතුළත් කරන්න. වෛද්‍ය පරීක්ෂණ වලට භාජන වෙනවා. වෛද්‍යවරු හෙතන නිලධාරීන් තවම පරීක්ෂා කරන්න පුළුවන්.
දැඩි සත්කාරයකට දාන්න පුළුවන්. හිරිවට්ටල යම් යම් සැත්කම් කරන්න පුළුවන්. මේ සෑම සියලු අවස්ථාවලදීමත් දැනුවත් වෙන්න මේ ಗುಣ සිහි කරන්න. Tamanට ඒ ගාතාවක් මතක නැත්නම් අඩු ගානේ Taman කරපු පින්කමක් සිහි කරගන්න. මම මෙහෙම පින්කම් කළා තියෙනවා. මෙහෙම සාසන ගුණ වඩලා තියෙනවා. චිත්තප්‍රසාදයක් මතු කරගන්න. ඒ ලැබෙන චිත්තප්‍රසාදය සමහර වෙලාවට ප්‍රබල කර්ම වේග නිසා වෛද්‍යවරුන්ටත් හොයාගන්න බැරි ලෙඩ රෝග තියෙනම් අන්න ඒවත් ඒ වෛද්‍යවරුන්ට හෙළිදරව් කරගන්න මාවත හදලා දීමක් වෙනවා. සමහර වෙලාවට ඒ අවස්ථාවේදී ඔබගේ කර්ම වේගය ඉතා ප්‍රබල නම් සසරේ ආපු ගනුදෙනු කාර්යය ඔබේ හිසේ සිට දෙපතුල දක්වා වෙලාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඔබට තේරෙන්නේ නැහැ. ශරීරයට දැඩි කායික වේදනාවක් දැනෙනවා. මනසට වික්ෂිප්ත භාවයක් දැනෙනවා. වෛද්‍යවරුන්ට පේන්නෙත් නැහැ, හෙත නිලධාරීන්ට පේන්නෙත් නැහැ, උපකරණ වලට පේන්නෙත් නැහැ, Tamanට තේරෙන්නෙත් නැහැ. හිතන්නේ මේ භෞතික කයෙම මේ හටගත්ත වේදනාවක් කියලා. හැබැයි බොහෝ කොටම වාරක හාන්දුරුවක සමාධියෙන් දැකලා කියලා තියෙනවා. සමහර වෙලාවට ඒක 100% කිව්වත් නිවැරදි. අමනුෂ්‍යයකට සම්බන්ධ වෙනවා. අඩු වැඩි වශයෙන්. කෙනෙකුට ප්‍රබලව වෙන්න පුළුවන්. තව කෙනෙකුට ඊට අඩු වැඩි වශයෙන් වෙන්න පුළුවන්. ওই තද බල රෝගයක් ඇති වෙච්ච වෙලාවට ඒ පුද්ගලයාගේ දුර්වලතාවය දැකලා සසරේ ගනුදෙනු කාර්යය ඇවිල්ලා ශරීරයේ එල්ලෙනවා. ඉතින් ඒ වෙලාවේදී අපි ශාසනික ප්‍රතිකර්ම කරේ නැත්නම් තවදුරටත් ඒ රෝගයම උපාදාන කරගෙන අපි ඒකෙන් දුක් වෙන්න ගත්තොත්, වෙහෙසෙන්න ගත්තොත් මොකද වෙන්නේ? අර අමනුෂ්‍යයන්ට ඒකෙන් ආහාරයක් සැපේනවා. ඒ වගේ වෙලාවට ඒ වෛද්‍යවරුන්ට පවා ලෙඩේ අල්ලන්න බැරි වෙලා යනවා. අපි හොඳටම දන්නවා අද දක්ෂ වෛද්‍යවරු පවා කියනවා මේ පුද්ගලට ඇති වෙලා තියෙන රෝගය අපිට තාම කියන්න බෑ. තාම නිර්ණය කරන්න බෑ. අපි තාම පරීක්ෂණ කරගෙන යනවා. අපිටත් මේක අල්ලන්න බෑ කියලා. සමහර වෙලාවට සත්කමක් කරාට පස්සේ කොච්චර දක්ෂ වෛද්‍යවරයෙකුට වුණත් ඒකෙන් ඇති වෙනවා කලින් ඇති නොවෙච්ච අතුරු ආබාධ. සමහර වෙලාවට ඒ ලෙඩ ඒ රෝගිය සත්කමෙන් පස්සේ මිය යන්න පුළුවන්. එහෙම වෙච්ච ඒවා අපි ඕනතරම් දන්නවා. ඉතින් මේ වගේ වෙලාවෙදී මේ ශාසන ගුණධර්ම තුල කටයුතු කරන පින්වතුන් හරහා මේක දැනගෙන පුළුවන් අනිත් අයත් දැනුවත් කරන්න. ඒ වගේ අවස්ථාවක් උදා වුණොත් වික්ෂිප්ත භාවයටපත් වෙන්න එපා. දුක්ඛ දෝමනස්සයටපත් වෙන්න එපා. සසර ගැන බය හිතන්න. ඒ තමන් අහපු ධහම මෙනෙහි කරන්න, වඩන්න, බුදු ගුණ වඩන්න පුළුවන් තරම් ඒක මහත්ඵලයි, මහානිසංසයි. ස්ථීර වශයෙන්ම තමන්ට කායික සුවයක් ඒ වෙද්දි ලැබෙනවා. ඒ වගේ මේ කායික සුවයත් එක්කම මනසටත් දකින්න ලැබෙනවා විශේෂ සුවයක්. මොකද මේ දූෂිත මනස හැමතිස්සෙම කයේ අපද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. කයේ අපද්‍රව්‍ය නිෂ්පාදනය කරාට පස්සේ දූෂිත මනස නිසා කයට දාහයක් එනවා, විඩාවක් එනවා, වෙහෙසක් එනවා. ඒත් එක්කම මනසට වික්ෂිප්තතාවයක් එනවා. මෙන්න මේ වගේ දේවල් තමයි අද බොහෝ කොටම මේ රෝගීන්ට වෙන්නේ. ඒ වගේම තමයි තවත් අය ඔකට බය කරනවා. අපි නම් වශයෙන් කියන්න ඕනේ නැහැ එහෙම. ඒ බය කරන්න අය කවුද කියලා. ඒ ලෙඩක් දුක් හැදුනට පස්සේ බය කළා අර කබලෙන් ලිපට අදින අයත් එහෙම ඉන්නවා. හැබැයි ඔබ මේ ශාසන ප්‍රතිකර්ම වලින් පොහොසත් වුණා නම්, මේ ගුණ ධර්ම වලින් පොහොසත් වුණා නම්, බෞද්ධත්වයේ තුල කටයුතු කරනවා නම් ඔය කාටවත් බය වෙන්න ඕනේ නැහැ. අනික මම හිතන්නේ චන්දන මහත්තයා මතු කරපු කාරණාව වැදගත් කොටසක් තියෙන මේ බය කියන වචනය තුල මෙන්න බය කියන එක ගත්තාම එතන තියෙන්නේ එය මේ හොඳ එකක්. එහෙම නැත්නම් කුසල, එහෙම නැත්නම් පින් අදහසක් නෙමෙයි. ඒ තුල තියෙන්නේ අපිව දෝෂ කරන ස්වභාවයක්. ඒ නිසා බය වෙච්ච සිතකින් අර කියන කටයුතු ටික අපිට කරගන්න බෑ. ඒ නිසා මම හිතන්නේ දහම අහපු කෙනෙක් නම් එහෙම නැත්නම් ඒකට යම් ප්‍රමාණයක ආධුනික වුණත් බුදුන්ගේ පිළිබඳ තියෙන ශ්‍රද්ධාව නේද? ඒ වගේ දෙයක් මතකයට අරගෙන අය බය ප්‍රමාණය සසරට බය වෙන ගමන් අර ඔබතුමා කිව්වා වගේ නමුත් හිත ඊට වඩා හොඳ තැනකට ගෙනල්ලා ඉවර වෙලා මෙන්න මේ වගේ කටයුතු කරගත්තොත් අර වෛද්‍යවරුන්ගේ කටයුතු කරයි. ඒ අයට නමුත් පහසුකමක් සපයන්න Tamanට පුළුවන් සහ Tamanගේ ඉන්න කාලය වැඩි කරගන්නෙත් මේ අනික් කටයුතු කරගන්න නෙමෙයි මේ ආර්ය මාර්ගය කියන එක Tamanගේ හිතේ තියෙනවා. මේවා තවත් උද්දීපනය වෙලා වැඩි වෙලා Tamanට සහනයක් දෙන්න පුළුවන්. මම හිතන්නේ චන්දන මහත්තයා ඒක මතු කිරීම ගොඩගත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ වගේ කාලවකවානුවක මොකද අපි මූණ දීලා ඉන්න යම් යම් කාරණා ඔස්සේ ඒක අපි නම් යම් වශයෙන් නොකියුවට අද අපිට ඔය පිපිරීම් කිව්වත් අහන්න වෙනද ආහාර පාන ආදී එක් එක් හේතු නිසා ඒවත් බලපාන නැති යම් කිසි මේ අපේම කරගත්ත යම් යම් කුසල අකුසල කර්මයන් වල හේතු වෙලා මම හිතන්නේ එතනින්ම අපිට පොඩි දිගුවක් අරන් එන්න පුළුවන් චන්දන මහත්මයා. දැන් මේ අවස්ථාව වෙනකොට අපිට මේ ආහාර ඔස්සේ දැන් මේ අපිට නිතර දෙවේලේ අහන්න හම්බ වෙන එකක් තමයි මේ ආහාර හිඟයක් එන්න පුළුවන්. මේ වගේ රට තුල මෙහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි ඉතිහාසය දිහා බලනකොට අපිට ඒක ලොකුහාමුදුරන්ගේ දේශනාවලද පරණ පොතපතද ඉතිහාසයද ගත්තාම කියන මහා ශාස්ත්‍රීයකව
බොහෝ වශයෙන් මේ අපිට අවශ්‍ය ප්‍රමාණයට එහා ගියපු ලෙඩ දුක් වලින් අඩු මේ ගැටලු නැතුව අපිට ආහාර පාන සපයා ගන්න පුළුවන් වෙච්ච සංස්කෘතියකට හිමිකම් කියන රටක් ජාතියක්. නමුත් අද අපි ඊට වඩා හාත්පස වෙනස් තත්ත්වයකට මුහුණ දෙමින් ඉන්නවා. අපි කොහොමද මේ ශාසනික ක්‍රමවේද මුළු රටේම ටික වෙනස් කරන්න බැරි වුණත් මේ බෞද්ධ පිරිසක් ඉන්න පිරිසගෙන් නැගෙන ඒ බලය බොහෝ වටිනා වෙන්න පුළුවන් නිසා අපි කොහොමද ඒ දේවල් වලට මුහුණ දෙන්නේ? මොන වගේ දේවල් අපිට කරගන්න පුළුවන්ද? ඒ ගනුදෙනු කොහොමද පියවගන්නේ කියන ගැනත් අපි කතා කරමු කියලා ආරාධනා කරනවා සම්මත. ඔව් ඇත්තට ඉතින් මේ ඒ එදා තිබිච්ච සස්වේකත්වය නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ තියෙන ಗುಣ වගාවන් හීන වෙලා යෑම. එතකොට නැති වෙච්ච ගුණය මේ කොච්චර නවීන යන්ත්‍ර සූත්‍ර තිබුණත් ඒ භෞතික ක්‍රමවේදයන් ඔස්සේ අපිට ලබා ගන්න බෑ. එහෙම ලබා ගන්න ගිහිල්ලා තමයි මේ ඒවයින් අනිත් පැත්තට ඇවිල්ලා තියෙන්නේ. කොච්චර ආහාර නිෂ්පාදනය වැඩි වුණත් අන්තිමට ඒ සස්්‍ය භෝග පිරිහිලා ඒ පිරිහිච්ච ආහාර අනුභව කරලා මිනිස්සු ලෙඩ වෙලා තියෙනවා. මොකද එදා තිබිච්ච ආහාරවල තියෙන පෝෂ්‍ය කොටස් රස ධාතු අද වෙනකොට නැහැ. ඒ ಗುಣ වගවත් එක්කම ගිහිලා ඒ වගේම අර අධික වසවිස භාවිතය නිසා වැඩිපුර ඵලදායීතාවයක් ලබන්න වැඩිපුර ලාභ ලබන්න ඒව සකස් කිරීම නිසා දේව වෙද්දි ಗುಣ හීන වෙලා ඒ වගේම ඒ නිෂ්පාදනය වැඩි වෙනකොට අනිත් පැත්තෙන් ලෙඩ රෝගත් බහුල වෙලා තියෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම දැනගන්න ඕන තමයි මේ ಗುಣ වගාව තුල ඉඳගෙන ඒ වගා කටයුතු උනත් කරලා ගොඩ යනව ඇරෙන්න අපිට බටහිරින් එන හැම එකක්ම දියුණුවයි කියලා කියන හැම එකක්ම පිළිගන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ. නමුත් අද අපි බොහෝ කොට දකිනවා තමයි විශේෂයෙන් මේ අපේ ගම්වල ඉන්න මිනිස්සු හරි ලේසියෙන් අපි අද කාලේ වචන වලින් කියනවා මේ අන්දන්න පුළුවන්. රවට්ටන්න පුළුවන්. මං හිතන්නේ ඒක තමයි වචනේ. ඒ කියන්නේ මේ ටයි එකක් දාගෙන කබායක් ඇඳගෙන කෝට්ටයක් දාගෙන සපත්තු එහෙම දාගෙන මේස් දාගෙන කවුරු හරි ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් නැත්තම් පිටරටින් ආපු සුදු මහත්තයෙක් කිව්වයි කියලා ඕක මාධ්‍ය වලින් ප්‍රචාරණය කරනකොට අපේ මිනිස්සුන්ට අර අපේකම අමතක වෙනවා. අර අමුඩි ගහගත්ත ගොවි අමතක වෙනවා. ගමේ ඉන්න වෙදා අමතක වෙනවා. ගමේ ඉන්න හාමුදුරුව අමතක වෙනවා. ඇයි මේක සුද්දනේ කිව්වේ? ඒ වගේ මානසිකත්වයක් අද උදා වෙලා තියෙන්නේ. මෙතන ඉන්න හුඟක් පින්වතුන්ට මතක ඇති මේ අහගෙන ඉන්න මීට අවුරුදු 20කට 25කට විතර කලින් ඔය ගුවන් විදුලියේ රූපවාහිනී නාලිකාවල ගියා ඔය වගේ ඇන්දෙන වෙලන්දැන්නේ. ඒ කියන්නේ මේ ඉන්න නළුවෙක් කොහේ හරි අරගෙන ගොවියෙක් වගේ අන්දලා ජටාවක් බැඳලා සාලුව කරේ එහෙම දාලා කුඹුරට බහැලා කවදාවත් කැත්තු දැල්ල මේ අතින් අල්ලපු නැති මිනිස්සේ ගොවියාගේ හිත මිතුරා කියලා. යම්කිසි ආකාරයක කෘමිනාශක වල්නාශක. ඉතින් මේක බලන් ඉඳලා පස්සේ අපේ මිනිස්සුත් මේ ඇන්දන එකේ සීමාවක් නැහැ. ඒ මිනිස්සුත් අරක අනුකරණය කරන්න ගත්තා. ඒ වගේ මේ කෙනෙක් ජනප්‍රිය වෙච්ච පළියට ප්‍රසිද්ධ වෙච්ච පළියට ඒ පුද්ගලයා කියන සියල්ල පිළිගත යුතු නැහැ. ඒ අය කරන්නේ රස්සාවක් රැකියාවක්. ඔය අතරේ මම කියන්නේ හැමෝම මේ වගේ කියලා හොඳයි ඉන්න පුළුවන්. හැබැයි මේ ඇන්දන එකේ සීමාවක් තියෙන්න ඕන. එසේ නොඇන්දෙන්න තමයි මේ දහම තියෙන්නේ. මේ ශාසන ප්‍රතිකර්ම තියෙන්නේ. මේ ශාසනය නැවත මතුවලා තියුනේ. දැන් මේ දශක ගණනාවක් තිස්සේ මිනිස්සු ඇන්දි ගිහියානේ. බටහිරින් එන හැම එකක්ම වෙලා ගත්තා. අන්නේ ඇන්දිලා ගිහිල්ලා මේ කාලයක් ගිහිල්ලා තමයි මේ නැවතත් ශාසනය මතුවලා තියෙන්නේ. එසේ නොඇන්දෙන්න. ඉතින් මතුවෙච්ච වෙලාවට දැනගන්න ඕන ඒ ඇන්දිච්ච හැව දැන් අයින් කළා ඒ ශාසන ප්‍රතිපදාව තුල ගමන් කළා නැවතත් ඒ පෙරතිවිච්ච සස්වීකත්වය මතු කරගන්න. එතනදි තවත් කාරණයක් මතු කරන්න ඕන මේ ලෝක පරිණාමය කියන එක අපිට වළක්වන්න බෑ. ඒ කියන්නේ මේ මිනිස්සෙක්ගේ ආයුෂ අසංඛ්‍ය දක්වා වැඩි වෙලා පල්ලම් බහැලා ඇවිල්ලා දැන් මේ වෙද්දි තියෙන්නේ අවුරුදු 70ක් 80ක් 90ක් වගේ කාලයක් පරමාවශ්‍ය කියලා දැන්ට ගේන්නේ. බොහොම කලාතුරකින් තමයි මිනිස්සෙක් අවුරුදු 100 ඉක්මවා ඉන්නේ. ඉතින් මෙහෙම ගිහිල්ලා අවුරුදු 10ට ගිහිල්ලා වියගහයට නඩු අහන කාලයක් එනවා කියලා තියෙනවා. අන්නේ ලෝක පරිණාමය අපිට වෙනස් කරන්න බෑ. හැබැයි මේ අතරමඟදී ප්‍රයෝග විපත්ති නිසා මිනිස්සයා විසින් හීන කරගත්ත ආයුෂක් තියෙනවා. අපි මේ කතා කරගන්නේ අන්න ඒකට ප්‍රතිකර්ම විසක් අර ලෝක පරිණාමය අපිට වළක්වන්න බෑ සාසන ප්‍රතිකර්ම වලින්. ඒ කියන්නේ මේ විහිං කරගත්ත හරියක් තියෙනවා. ඒක තමයි ප්‍රයෝග විපත්තිය කියලා කිව්වේ. ඒක එකක් තමයි ඔය වසවිස. ඒ වගේම ඒ විස ගහපු බෙහෙත් වර්ග ආහාර පාන. තවත් හුඟක් දේවල් තියෙනවා. දැන් එතකොට අපි අර කලින් කතා කරා ඉඩක් රෝගයක් හැදිච්ච වෙලාවට සාසන ප්‍රතිකර්මයක් වශයෙන් මේ නිවි හැනහිල්ලේ ඒ ලෙඩට බෙහෙත් අරගෙන ගෙදරට ඇවිල්ලා වතුර එකක් එහෙම නාලා
තේ එකක් එම බීලා මම මේ ශාසන ප්‍රතිකර්මයට අවතීර්ණ වෙන්න ඕන කියලා එහෙමනම් හිතන්න එපා. මේ එහෙම කාලයක් නෙවෙයි. එහෙම කාලයක් ලැබෙන්නෙත් නැහැ. මොකද කාල කළමනාකරණය කියන එක ඉතා වටිනවා. මේ වෙද්දි බලන්න දැන් දවසකට පැය 24යි තියෙන්නේ. පැය 5ක් නිදා ගන්න වෙන් කරන්න එපා. ඊට පස්සේ කන්න උයන්න, කඩේ ගිහිල්ලා පෝලිං වල ඉන්න, ඒ බඩු මිලදී ගන්න, වගා කරන්න, රැකී ආරක්ෂා කරන්න. ඒ වගේම තමන්ගේ කය සුද්ධ පවිත්‍ර කරගන්න, රෙදි ටික හොද ගන්න, රැවුල එහෙම කපා ගන්න. එහෙම ගිහිල්ලා ඉතින් හැන්දෑවට ආවට පස්සේ ප්‍රවෘත්ති ටිකක් බලලා හුඟක් අය ටෙලි නාට්‍යයකුත් දෙහුත් චිත්‍රපටයකුත් බලලා නින්දට යනවා. ඉතින් ඔහොම බැලුවට පස්සේ බලන්න කොච්චර සුළු කාලයක්ද ඉතුරු වෙන්නේ කියලා. ওই වගේ තමන් හිතන්න තමන්ට ඉදිරි වෙලා තියෙන කාලය ওই දවසේ ඉතුරු වෙලා තියෙන පැය ගාණෙන් වැඩි කරලා බලන්න. ඇත්තටම ඇඟ කිලිපොලා යනවා. පැය ගාණෙන් බැලුවොත් අපි හැමෝටම ඉතාමත් සුළු කාලයක් තමයි තවත් ඉතුරු වෙලා තියෙන්නේ. මේ සදෙව් ලෝකත් එක්ක බලද්දි, බ්‍රහ්ම ලෝකත් එක්ක බලද්දි මේක ඉතාමත් අල්ප කාලයක්. හරියට අපි අර කියවන්නේ දැන් මේ අපිට පේන්න ඉන්නෝනේ මැස්ස මදුරුවෙක්ගේ අපි ජීවන චක්‍රය ගන්න සාමාන්‍යයෙන් ආවුස කාලය සති 2ක් කියලා. මැස්සෙක්ගෙත් ඔය සති 3ක් 4ක් තමයි. අපෙත් ඒ වගේ තමයි දෙවියන්ට බමුණට සාපේක්ෂව ඒ අය hina වෙනවා. අනේ මේ මිනිස්සු මේ තව කෙටි ආයුෂක් මේ අල්ප ආයුෂක් දරාගෙන මේ මොනවද කරන්න කියලා. ඒ කියන්නේ මේ දහම ගත්ත දෙවි බඹු. සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවෝ ඒ අය hina වෙනවා. මේ මනුස්ස ලෝකයා කරන දේවල් දැකලා. උදේ ඉඳන්ම රැ වෙනකම්. මේ දුර්ලභ ලැබිච්ච මනුස්සත් භවයේ මේ ශාසනයක් මතුවෙච්ච වෙලාවේ උදේ ඉඳන් රැ වෙනකම් මොනවද කරන්නේ? එක්ක මහා මන්දිරයක් ගහනවා. එක්ක යාන වාහන ගන්න. තමන්ගේ එක්ක මහා විශාල ව්‍යාපාරයක් සකස් කරගෙන ඒක පවත්වාගෙන යන්න විඳින වෙහෙස. කවන්න ඒව කරන්න ඕන. නමුත් මේ අතිදාවනකාරී තරංකාරීත්වයට යොමු වෙලා මිනිස්සු මේවා අර අනිත් අය කරන දේ තමනුත් කරන්න පෙළඹලා තියෙනවා. එන්න අන්නේ නිසා තමයි කිව්වේ මේ කාල වේලාව ලැබෙනකම් බලාගෙන ඉන්න එපා. යන්නේන ගමන් මේ කමටහනක් වඩන්න. හයියෙන් කියන්න බැරි අවස්ථාවක් නම් හිතින් හරි කමන්නේ සත්‍යයනා කරන්න. දැන් අපි දන්නවා බස් රථයක යද්දි අපිට හයියෙන් කියන්න බෑ වටේ ඉන්න මිනිස්සු විතරයි මේ පිස්සෙක් ඇවිල්ලා කියලා. ඉතින් ඒ වෙලාවට පුළුවන් ඒ මිනිස්සුන්ගේ වැඩපළ බලාගනි. ඒ දුරකථන වල ඒ දේවල් කරන අය ඒවට යොමු වෙලා ඇති. තමන් ඉතින් නිවි හැනෙන්නේ කමටහනක් වඩාගෙන යන්න පුළුවන්. දැන් මේ වගේ මට මතකයි මේ ළඟදී ඉතාමත් ළඟදී ওই වගේ කාරණයක් අහලා එක්තරා රෝගියෙක් ඒ ශාසන ප්‍රතිකර්මයක් ක්‍රියාත්මක වෙලා ඒ පුද්ගලයාට බොහොම දරුණු අසනීපයක් ඇවිල්ලා රෝහල් ගත කර වෙලාවේ ඔහුට මතක් වෙලා තිබුණා අපේ සංගරාවක දාපු ගාතාවක් මට මතක විදියට නමාමි බුද්ධං ගුණසාගරන්තං කියන ගාතාව. ඔහු ඒක තමයි දිගටම සත්‍යයනා කරගෙන ගිහිල්ලා යම්කිසි ආකාරයක විදර්ශනාකාරයකින් වඩලා තිබුණේ. ඉතින් ඒ පුද්ගලයා ඒ මහත්තයා මට කතා කරලා දවසක් කිව්වා මේ තා මෑතකදී Tamanට ඒකින් ලැබෙච්ච සුවය කවදාවත් ලැබුණේ නැහැ. ඇත්තටම දැනුණා මේ රෝගය සුවපත් වෙනවා. ඒ වගේම තමයි Taman බලාපොරොත්තු වෙච්ච නැති විදියට ඒ රෝහලට යන අතරමඟ පවා රත වාහන පවා බාධාව දුරු කරගෙන ගිහිල්ලා වෛද්‍යවරුන්ගෙන් හිතනිදාරින්ගෙන් පවා Taman බලාපොරොත්තු වෙච්ච නැති මොකද මේ පෞද්ගලික රෝගවල නෙවෙයි ඔහු ගිහිල්ලා තියෙන්නේ. Tamanට පිළිගැනීමක් ලැබිලා ඉතා ඉක්මනින් Taman මේ අවශ්‍ය ස්ථානය කරා යොමු කළා. ඒ අසනීපයට ප්‍රතිකාර කරා. ඒ වගේම තමයි ඒ ප්‍රතිකාර සාර්ථක වුණා. ඒ බෙහෙත්තේ සාර්ථක වුණා කියලා ඔහු කිව්වා. Tamanට දැනුණා ඒ බුද්ධ බල ගාථාවේ තියෙන ශක්තිය නිසා ඒ කාර්යක්ෂමතාවය ඇති වුණා කියන කාරණා. මම හිතන්නේ චන්දන මහත්තයා මතු කරපු කාරණාව කාටත් බොහොම වැදගත්. මොකද මේ ගුණය මත පිහිටලා මේ කටයුතු කරන්න පුළුවන් නම් තමයි අපිට ඒකේ වඩා වැඩි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මොකද දැන් ඒ අවස්ථාවේ දුන්නතර ඒ අයට වචනෙන් නාවත් ඒ ගුණයට ඒ ඇතිවෙන ඒ ශක්තියට ඒ ඇදිලා නැමිලා එන ස්වභාවයක් මේ නිරන්තරයෙන්ම નિરાයාසයෙන්ම සකස් වීමක් තමයි සිද්ධ වෙන්නේ චන්දන මහත්තයා. ඒ නිසා මං හිතන්නේ අර කිව්වා වගේ කාර්යබහුල කියන කාරණාව දහම් අහන්න අපි මං හිතන්නේ ඒකත් ටික අඩු වෙලා ඔය වගේ කමටහන් දේවල් වඩන්න ගත්තත් මේ ස්වභාවය අඩු වීමකුත් වෙන මොකද දහම් අවබෝධයත් සමග මේ නිස්සාරත්වය මිනිස්සුන්ට අවබෝධ වීමත් සමග මේ කරන කටයුත්තෙන් තවත්තර වේගය අඩු වීමකුත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා භාවිතයට අරගෙන අර භාවිත බහුලීකතෝ කියන කාරණාවත් මෙතනදී මං හිතන්නේ අපිට මතක් වෙනවා. චන්දන මහත්මයා තව කාරණාවක් එතනදී එකතු කරන්න කියලා හිතුණා. අපි දැන් මේ හැමෝම ලොකු ගොවිතැන් කරන්න නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි කියනවා අපි ඉංග්‍රීසි භාෂාවෙන් කමර්ෂල් ඇග්‍රිකල්චර් කියලා එහෙම නැත්නම් ලොකු අක්කර ගණන් වලින් වාණිජ වශයෙන් වවන
කටයුතු නොකරනවා වෙන්න පුළුවන්. මේ අපිත් එක්ක ඉන්න පිරිසත් එහෙම නැත්නම් අපිත් එක්ක සහසම්බන්ධ වෙලා ඉන්න අයත් එහෙම නොවෙන්න පුළුවන්. නමුත් ගෙවත්තේ මේ කාලේ වෙනකොට යම්කිසි භෝග ප්‍රමාණයක් ඒක මල් පෝච්චියක වෙන්න පුළුවන්, පාත්තියක වෙන්න පුළුවන්. මේ වගේ භෝග ප්‍රමාණයක් පවා ගන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ වේතනයෙන් යම්කිසි කොටසක්. මෙන්න මේ වගේ දේවල් අපි මේ පොදුවේ දෙයකින් අරගන්න එකක් නිසා අපි කොහොමද එහෙම කරත් මේ හරියාකාරව අර බුදුන්ගේ කොටස දෙවියන්ගේ කොටස මේ ආදි වශයෙන් විශේෂයෙන්ම මේ යාචකාදීන්ට මෙන්න මේවත් අවද අමතක වෙලා. මොකද ඉස්සර ගෙවල් වලට යාචකෙක් ආපුවාම කණ්ඩ බොණ්ඩ දීලා හාල් ටිකක් දීලා මගේ මතකේ යනවා මගේ සීයේ වගේ ඒ කාලේ කරපුවා. අද අපිට එහෙම දකින්න හම්බ වෙන්නෙත් නැහැ. මේ පැත්තත් අපි චුට්ටක් මතක් කරලා මතු කරොත් හොඳයි කියලා හිතනවා. බොහොම වැදගත් කාරණයක් ඔබතුමා මතු කරේ. දැන් මේ තමන්ගේ ඉස්සර තියුණු අපේ මේ හෙළ බුදුනුවන්ගේ ක්‍රමවේදයක් තමන්ගේ වත්ත පිටියේ මොන පළඳාවක් හටගත්තත් ඒ පළඳාව පුංචි වෙන්න පුළුවන්. ඒකේ අග්‍ර කොටස බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට වෙන් කළා තමයි තමන් මුක්ති විඳින්නේ. මෙතනදී මේ ධර්මයේ පෙන්වලා තියෙන කාරණයක් තමයි තමන්ට තියෙන සුළු දේ වුණත් අප්‍රමාණ ගුණයක් දැකලා ඒ ගුණය උදෙසා පූජා කිරීමෙන් අප්‍රමාණ පිනක් ලැබෙනවායි කියන අප්‍රමාණ ආනිසංස ලැබෙනවායි කියන කාරණය. සමහරට ගහේ තියෙන එක peer ගෙඩිය වෙන්න පුළුවන්. පළවෙනි peer ගෙඩිය වෙන්න පුළුවන්. ඒ වෙලාවෙදි Taman දන්නවනම් මේ මංගල peer ගෙඩිය තමයි අද හටගෙන තියෙන්නේ කියලා. රසසුස්නාවට වහල් වෙන්නේ නැතුව කෑදරකමට Taman ඒක අනුභව කරන්නේ නැතුව ඒක ඒ ගෙඩියම පූජා කරන්න බැරි නම් අඩු ගානේ ගෙඩිය කඩාගෙන ඒකේ පළවෙනි කෑල්ල පළවෙනි කොටස හරි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට වෙන් කරන්න. බුද්ධ පූජාට වෙන් කරන්න. කවදාවත් වරදින්නේ නැහැ. මතු ලැබෙන අත්බැවක් පාසා ඒ පින් කුසල් තමන් කරහයි කෙරෙහි ගලාගෙන එනවා. ඉතින් කුඹුරකට ගිහිල්ලා ගෝයන් පළඳාව ගත්තත් එහෙම තමයි. අපි මං හිතන්නේ 18 වෙනි සංගරායි විග්‍රහ කරා. ඒ වගේ අග්‍රසස්ස කොටස් 9කින් දන් දෙන ක්‍රමයක් ඒ ලිපිය ඕනනම් බලන්න පුළුවන්. දැන් මෙතනදී මේ කියාගෙන ආවේ ඒ කුඹුරක් වෙන්න පුළුවන් මොකක් හරි ගෙඩියක්. මොකක් හරි පළඳාවක් මලක් වෙන්න පුළුවන්. ගෙඩියක් වෙන්න පුළුවන් මුලක් වෙන්න පුළුවන්. වැඩි ඕන නැහැ. තමන් පරිහරණය කරන බෙහෙත් පෙත්ත වෙන්න පුළුවන්. බටහිර බෙහෙත් පෙත්තක් වුණක් කමක් නැහැ. තමන් ගන්න මේ බෙහෙත් පෙත්තද දැන් අද ගිහිල්ලා මේ ඔන්න බෙහෙත් ටික ගෙනා වෛද්‍යවරයෙක්ගේ. තමන්ට පුළුවන්. ඒ බෙහෙත් වල මොනවා හරි ඖෂධීය ගුණයක් තියෙනෝනේ. මේ දහම් ඔසුදුන් ඒ මහා ගුණයට උපහාර පිණිස මම මේ ලබාගත්ත මට ලැබුණ මේ බෙහෙත් කොටසේ අග්‍ර කොටස මම අග්‍රසස්්‍ය කොටස වෙන් කරනවා කියලා එක බෙහෙත් පෙත්තක් බුද්ධ පූජාවට තියන්න පුළුවන්. තියලා තමන්ට පුළුවන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් මේ බෙහෙත් වල තියෙන යම්කිසි ඖෂධ ශක්තියක් තියෙනම් උන්වහන්සේලාගේ ගුණයට උපහාර පූජාවක් වේවා කියලා එසේ ප්‍රාර්ථනා කළා. අනන්ත සංසාර වෙච්ච අයටත් අවඩ අසාධාරණ වෙච්ච අයටත් මේ පින් අනුමෝදනාව කෙටියෙන් කළා ඊට පස්සේ පුළුවන් බෙහෙත් ටික පරිහරණය කරන්න. ඉතින් මේක මේ එදිනෙදා පරිහරණය කරන හැම දෙයකටම යොදා ගන්න පුළුවන්. අපේ වත්තේ පිටියේ හට ගන්න පොල් ගෙඩිය වෙන්න පුළුවන්, කොස් ගෙඩිය වෙන්න පුළුවන්, අලබතල වෙන්න පුළුවන්, මඤ්ඤොක්ක වෙන්න පුළුවන්, මිරිස් කරලා වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයකට. ගහක කොලයක් දැල්ලක් වෙන්න පුළුවන්. පළවෙනි වතාවට ගහ පීදීගෙන දලු ටික විතරයි තියෙන්නේ. අපිට හදිසි බෙහෙතකට කැඳකට මේ දලු ටිකක් කඩා ගන්න ඕන. අපි දන්නවා මේ මීට කලින් මේ ගහේ පළඳාවක් අපි ප්‍රයෝජනට අරගෙන නැහැ. මෙහෙම දැල්ලක් කොලයක් මුලක් කඩාගෙන නැහැ. ඒක මතක් වුණාට පස්සේ එහෙනම් මොකද්ද කරන්නේ? ඒ හදපු කැඳෙන් හරි, ඒ බෙහෙතෙන් හරි අග්‍රසස්්‍ය කොටස වෙන් ගන්නවා බුද්ධ මහා සංඝරත්නයට. ඉතින් මේක පුරුදු වෙන්න එදා අපේ හෙළ බුදුනුවන් ළඟ තිබිච්ච මහා විශාල ගුණයක් අද මේ වෙනකොට මේ ගුණය ගිලිහිලා ගිහිල්ලා එම නිසාම තමයි ඒ වගේ භවභෝග වලට අද නොයෙකුත් ආකාරයේ කෘමි වසංගත ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි දෙපා සිව්පා සතුන්ගෙන් නොයෙකුත් ආකාරයේ හානි ඇවිල්ලා ඒ භවභෝග විනාශ වෙන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අර මහා ගුණය අමතක කළා Taman තනියෙන් භුක්ති විඳින්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ඒවට ඇති වෙන සත්තු පවා මිනිස්සු අද පෙළඹිලා තියෙන්නේ සත්ව ඝාතනය කරලා මර්ධනය කරන්න. හැබැයි අපේ මේ හෙළ ගොවිතැනේ මේ ඝාතනය කියන වචනේ තියුන්නේ නැහැ. ප්‍රාණ ඝාතය කියන එක තියුන්නේ නැහැ. කෘමි විකර්ෂක පාවිච්චි කරේ. පළවැය හැරීම් කරේ. හැබැයි නිකම්ම පළවැය හැරියෙත් නැහැ. ඒ සත්තුන්ට කොටසක් වෙන් කළා ඒක කරේ. එම නිසා තමයි එදා ගොවිතැනක් කරගෙන එනකොට කුරුල්ලෙක් ඇවිල්ලා කෑවනම් මැස්සෝ ඇහුවනම් ඒකට මොකක් හරි අපි තුමු ගෝයන් මැස්ස කියලා. අද වගේ ඒ කුරුල්ලන්ට වෙඩි තියලා මැරුවේ නැහැ. ප්‍රතිඥපත්තු කොල්ල එළෙව්වේ නැහැ. කුරුළු ලියද්ද කියලා කුරුළු පාලෝ කියලා එකක් ඒ කාලේ වෙන් කළා. මැස්සෙක් කෑවනම්, සතෙක් කෑවනම්, පණුවෙක් කෑවනම් ඒ පණුව කාපු කොටස අපි ගත්තේ නැහැ.
ඒකේ පණුවටම ආහාරයක් වෙන්න කියලා අදිෂ්ඨාන කරලා වෙන් කළා. එහෙම ක්‍රමවේදයක් එදා තිබුණා. ලිඳකින් වතුර එකක් ගන්නකොටත් එහෙමයි. ඒ පළවෙනියටම හදපු ලිඳේ අවුරුද්දට ඒක අලෙවි කරනකොට ඒකේ අග්‍රසස්ස කොටස පළවෙනි වතුර එක වෙන් කරා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට. ඉතින් ඒ වගේ වෙන් කළා සතුන්ටත් වෙන් කළා එහෙම දෙන ක්‍රමවේදයක් තිබුණා. ඒ වගේ දෙන ක්‍රමවේද පරිහරණය කරනකොට ඒ වගේ ක්‍රමවේද අනුගමනය කරනකොට අපිට අමුතුවෙන් කුමිනාශක වල්නාශක ගවන්න අවශ්‍ය නැහැ. කෘතිම පෝර ගහන්න අවශ්‍ය නැහැ. මොකද අද අපි දකින්නෝනේ දැන් ওই ගොවියන්ගේ උද්ඝෝෂණ පවා බලන්න දවසට කොච්චර මේ විශ්වයට ගින්දරක් පිට කරනවද කියලා. අපි මේ දේශපාලනයක් ගැන ආණ්ඩුවක් ගැන නෙවෙයි කතා කරන්නේ. හරි හෝ වැරදි වෙන්න පුළුවන්. නමුත් එදා හිටපු ගොවියෝ නෙවෙයිනේ අද ඉන්නේ. එදා ගොවියෝ අපි කිව්වේ රොබර්ට් නොක්ස් මහත්තයා කියලා තියුනේ මඩ සෝදාගත් කව ගොවියා රජකමට සුදුසුයි කියලා. එදා හිටපු ගොවියෝ. හැබැයි අද මේ කලිසම් කෝට් අදින ගොවියෝ ගැන නෙවෙයි ඒ කිව්වේ. එදා ගොවියන්ගේ තිබුණ ගුණයක්. ඒ කියන්නේ මේ අනුන්ට සාප කර කර හිටියේ නැහැ. දෙස් දෙවල් තිය හිටියේ නැහැ. ඒ අය දැනගත්තේ ගොවිකම. මේ ශාසනයත් එක්ක මතුවෙච්ච ක්‍රමවේද දැනගෙන හිටියා. ඒ ක්‍රමයට තමයි ගොවි තැන්පත් කළේ. මොකද අද මොකද්ද වෙලා තියෙන්නේ? මම කියන්නේ අද එහෙම ගොවියෝ නැහැ කියලා. අතේ ඇඟිලි ගන්නට ඇති. මොකද බහුතරයක් ගොවියෝ බලන්න මොකද්ද කරන්නේ? එක්ක වහ බෝතලේ පොලේ ගහනවා, එක්ක පෝර කොට්ටේ පොලේ ගහනවා, පඹයෝ ගිනි තියනවා, පුච්චනවා, පන්දන් අල්ලගෙන. දැන් ඔහොම කරනකොට මොකද්ද වෙන්නේ? මේ විශ්වයට තවත් සාපයක් නිකුත් වෙන්නේ. මහා ගින්දරක් මේ පිටත් වෙන්නේ. පිට වෙන්නේ. ඉතින් ඒව නැවත ප්‍රතික්‍රියා කළා මොකද වෙන්නේ? අර තමන්ගේ වගා තව තවත් හානි වෙන්න අර බූමරංගේ වගේ එක්තරා රසායනික සංයෝගයක් විස කිරණක් හැදිලා තමන් කරා එනවා මිසක් ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අඳුරට සාප කර කර ඉඳලා වැඩක් නැහැ. තමන් පහනක් දල්වන්න ඕන. තමන්ට රජයෙන් අනුග්‍රහයක් ලැබෙන්නේ නැත්නම් කාගෙන්වත් පිහිටක් නැත්නම් තමන් දැනගන්න ඕන මෙන්න මෙහෙම ක්‍රමවේද අපේ පැරණි ළඟ තියුණා. මේ ක්‍රමවේද හරි මතු කළා තමන් උත්සාහයෙන් විරියෙන් තමන්ට පුළුවන් විදියට ඒ ගාතාවක් හරි සජ්ජායනා කළා. ඒකෙන් සෙත් පැන් ටිකක් අරගෙන පොහොර ටිකක් සෙත් කළා. ඒ කුඹුරට ඉහලා ඒ වගේම තමයි පළවෙනි වතාවටම පඳුරක් ගැට ගහලා අදිෂ්ඨාන කළා. මට මේ ලැබෙන අස්වැන්න මදි වෙන්න පුළුවන්. වෙන 10ක් ලැබිච්ච එක අද 8 එකක් වෙන්න පුළුවන්. හැබැයි හූල්ලින් නැතුව, කම්පා වෙන්නේ නැතුව, කඳුළු පෙර පෙර අනුන්ට සාප කරන්නේ නැතුව අර ලැබිච්ච කොටසෙන් හරි මම අග්‍රසස්ස කොටස බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීලා ඒ වගේම තමයි මට පිහිට වෙච්ච දෙමාපියන්ට, නැදිමයිලන්ට, ගුරුවරුන්ට පිහිට වෙලා ඒ යට කොටසක් වෙන් කළා, දෙවියන්ටත් කොටසක් වෙන් කළා, සතුන්ටත් කොටසක් වෙන් කළා. මම මේක භුක්ති විඳිනවා කියලා ඒ අදිස්ථානේ පෙරදැරි කරගෙන මේ බෞද්ධත්වයේ තුල කටයුතු කරනවා නම් ඔය කාටවත් උද්ඝෝෂණය කරන්න, කාටවත් සාප කරන්න, පිටරටින් එන පොහොර මිටියට, පිටරටින් එන වහ බෝතලයට උඩ බලාගෙන එහෙම කඳුළු පෙරන්න අවස්ථාවක් නැහැ. හැබැයි අද මේ ක්‍රමවේද නැති වුණාට පස්සේ තමයි අද මේ වගේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඉතින් මාධ්‍ය උනත් උදේ ඉඳන් හැන්ද වෙනකම්ම පෙන්වන්නේ මිනිස්සුන්ගේ අඳෝනාවයි සාපයයි විතරයි. කිසිම කෙනෙක් අපි දැකලා නැහැ පෙන්වනවා මේ ශාසන ක්‍රමවේද අනුගමනය කළා සව උත්සාහයෙන්, විරියෙන්, ධෛර්යයෙන් තමන්ගේ යුතුයකම් ඉෂ්ට කළා නැගී හිටින ගොවියෝ ගැන. හැබැයි එහෙම ගොවියෝ අතේ ඇඟිලි ගන්නට හරි මේ ධර්මද්වීපය ආද වෙනකොට ඉන්නවා. අපි දන්න අය ඉන්නවා. හැබැයි එහෙම අය ගැන අපි දැක්කේ නැහැ. මේ මාධ්‍යවල වාර්තා කරලා තියෙනවා. ශ්‍රව්‍ය දුස්ස කිසිම මාධ්‍යක අර වාර්තා කරන්නෙම මේ සාප කරන අය විතරයි. ඉතින් මේක දැක්කට පස්සේ මොකද්ද වෙන්නේ? මේක බලන අය සාප කරනවා. සාපෙට සාප එකතු වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? අර ඇවිලෙන ගින්නට පිටුරු දැම්මා වගේ. ඒ නිසා දැනුවත් වෙන්න, අනිත් අයත් දැනුවත් කරන්න මේ මහා ශාසන ප්‍රතිකර්ම ඒ ක්‍රමවේද තියෙද්දි එක එක්කෙනාට අතපාන්න අවශ්‍ය නැහැ. ඊළඟට ඔබතුමා තවත් අතු කරපු කාරණයක් වුව මේ යාචකයන්ට දෙන කාරණා. ඒකත් විශේෂ දෙයක්. අද මේ යාචකයෝ කියලා ඉන්නේ අපි හිතනවා මේ අපි අඳුරන්නේත් නැහැ, දන්නේත් නැහැ මේ කොහේ හරි යන යාචකේ කියලා අපි යාට දොස් කියනවා අපෝ දුරාචාර කරන කෙනෙක්, ඔය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මත්පැන් ගන්න කෙනා. එහෙම නැත්නම් ඔය වෛශ්‍යා වෘත්තිය කරන කෙනෙක්. කොහොම කියලා අපි යාචකයක් දැක්කොත් ළඟට ආවොතින් අපි නොදී අරින එකට අමතරව අපි දෙස්තෝල් තියෙන අවස්ථාවක් තියෙනවා. එහෙම. නමුත් හොඳින් මතක තියාගන්න ඕන යාචකයෙක් වුණත් තමන් ගාවට ඇවිල්ලා අතපාන්නේ නිකන් නෙවෙයි, හේතුවක් ඇතිවයි. සසර හිමිකමක් නැත්නම් ඔහුට අපි ගාවට ඇවිල්ලා එහෙම අතපාන්න බෑ. පාරේ හම්බුන හැම යාචකයම තමන් ඇවිල්ලා තමන්ගෙන් සමහර කීප දෙනෙක් පහු කරගෙන ඇවිල්ලා තමයි තමන්ගෙන් ඉල්ලන්නේ. ඇයි අර හතර දෙනාගෙන් අහන්න නැතුව තමන්ගෙන්ම හැවුවේ? අපිට මං හිතන්නේ හිතලා බලන්න වෙනවා. ඔව් මේක අපිට මේ භෞතිකත්වය තුළ පිටින් මස්ලේ කනට ඇහෙන්නේ නැහැ, ඇස් වලට පේන්නේ නැහැ. දැන් මෙතනදී තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඒ යාචකයා සමහරට දුරාචාර කරන කෙනෙක් වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය වලට, මත්පැන් වලට හැබ්බැහි වෙච්ච කෙනෙක් පුළුවන්.
කපටි කෙනෙක් වෙන්න පුළුවන්. වංචකාරයෙක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි. එහෙම යාචකෙක් හරි අපි ගාවට ඇවිල්ලා අතපාන්නේ. සමහරට පෙර අපේ අම්මෙක් වෙන්න පුළුවන්. තාත්තෙක් වෙන්න පුළුවන්. සහෝදරයෙක් සහෝදරියක් වෙන්න පුළුවන්. සාන්පුරුෂයා භාර්යාව වෙන්න පුළුවන්. දුවා දරුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට උගන්වපු ගුරුවරයෙක් වෙන්න පුළුවන්. අපිට උදව් උපකාර කරපු හිතවතෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපෙන් අවඩක් අසාධාරණට ලක් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. අපේ සතුරෙක් වුණත් වෙන්න පුළුවන්. මේ ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්. මේ සියල්ල හේතුඵලයි පටිච්චසමුප්පන්නයි. නිකන් වුණත් ඇවිල්ලා එහෙම අතපාන්නේ නැහැ. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? අපිට දෙන්න බැරි නම් අපි අර කියනවා කතාවක් පැත්ත ගැන නයි පොළොංගු රෙද්දස්සේ දාගෙන කනෝ කියන වගේ සාප කරන්න එපා. උඹ හොරෙක්, උඹ වංචකාරයෙක් කියලා බනින්න එපා. එහෙම කරොත් මොකද වෙන්නේ? ඒ සාපේ තවත් වැඩි වෙන්න පුළුවන්. ඒ යාචකයා දහමත් තේරුම් ගත්ත කෙනෙක් නෙවෙයිනේ. ඒ යාචකයා සාප කරොත් ඒ සාපෙත් Tamanට වදින්න පුළුවන්. ඒ නිසා මොකද කරන්න ඕනේ? සාමාන්‍යයෙන් අපි යාචකයෙකුට රුපියල් 10ක් 20ක් දෙන්න බැරි මට්ටමේ දුගී දුප්පත් අය නෙවෙයි. අපි එදිනෙදා වියදම් කරන මුදල් කන්දරා බැලුවම අනවශ්‍ය දේවල් වලට හිඟන්නෙක් අපිට යාචකයෙක් ඇවිල්ලා අතපෑවට පස්සේ අපිට රුපියල් 10ක් 20ක් දෙන්න බැරි කමක් නැහැ. හැබැයි එහෙම දෙන්න බැරි කොටසකුත් අන්ත දුගී දුප්පත් අයත් ඉන්නව නැත්තේ නෑ. මම මේ කියන්නේ එහෙම අය ගැන නෙවෙයි. යම්කිසි පොහොසත්කමක් තියෙන මධ්‍යපාන්තිකරුවත් එහෙම දෙන්න බැරි කමක් නෑ. ඒ මිනිස්සෙගේ පැටිකිරිය හොයන්න යන්න එපා. කුලමල ගොත් නම් ගොත් වත්කම් හොයන්න යන්න එපා. ඒ මිනිස්සු මේ රුපියල් 10 20 අරගෙන මොකද්ද කරන්න කියන එක හොයන්න යන්න එපා. ඒක අපිට අදාළම නෑ. හැමතිස්සෙම සිහි කල්පනාව තියාගන්න ඕන. මේ මිනිස්සෙ ඇවිල්ලා මට අතපාන්නේ මගෙන් මොකක් හරි පිටක් බලාපොරොත්තු වෙයි. මට තියෙන්නේ රුපියල් 10ද 20ද? ඒ 10 20 හරි දෙන්න. ඒ දෙන්නේ ඔබට යහපතක් වේවා. මතු මෙවැනි යාචක තත්වයට පත් නොවේවා. මේ රුපියල් 10 හරි 20 හරි අරගෙන මා කෙරේ යම්කිසි චිත්තප්‍රසාදයක් මතු කර ගන්නවද? ඒකෙන් ඔබට සුගතිගාමී සුගතියක් භවයක් ලැබිලා මේ වගේ යාචක තත්වයට පත් නොවි මතු බුද්ධ ශාසනයක් මුණ ගැහිලා මේ වගේ බණ පහදයක් අහන්න ලැබිලා මේ සසර ගමන කෙලවර ගන්න තැනට හේතුව ඒවා කියලා වචනෙන් නොකියුවයි කිව්වට කමන්නේ වචනෙන් නොකියුවට කමන්නේ යහපතක් වේවා කියලා දෙන්න. එතකොට එහෙම දෙන්න බැරි නම් නිහඬව ඉන්න. මොකද අපි දන්නවා එහෙම සාප කළා කරගත්ත දේවල් මට මේ අවස්ථාවේ මතක් වෙනවා. ඒ වගේ දවසක් වහරක හාන්දු කියපු දහම් කතාවක්. ওই වගේ යාචකයෙකුට යමක් දීලා ඒ දීපු දේ මදි වෙලා යාචකයේ බැන්නට පස්සේ දීපු කෙනා අර පුද්ගලයාට තවත් සාප කළා තමන්ගේ පයින්ුත් ගහලා වෙච්ච දෙයක්. ඒ කියන්නේ මේ උන්වහන්සේගේ බණ දහම් අසුරු කරගන්න ආපු ගිහි කාලේ ආපු මහත්මයෙකුට නිතර සුව නොවන ධනෙහි සමාරුවක් තිබිලා තියෙනවා. ඉතින් කොච්චර ප්‍රතිකාර බෙහෙත්තේත් ගත්තත් ඒ ධනෙහි සමාරුව සුව වෙලා නැහැ. දවසක් මේ මහත්මයා වහරක හාන්දුවන්ට ඇවිල්ලා මේ කාරණේ කිව්වට පස්සේ උන්වහන්සේ කියලා තියෙනවා. හොඳයි මහත්මයා අදත් මේ සෙත් බුද්ධ පූජාවට සම්බන්ධ වෙලා බලන්න කියලා. ඉතින් ওই පැය දෙක තුනක් තිස්සේ යන සෙත් බුද්ධ පූජාවට මේ මහත්තයා සම්බන්ධ වෙලා ඉන්න වෙලාවේදී උන්වහන්සේට සමාධියට වැටිලා තියෙනවා මේ ධනෙහි සමාරුවේ තියෙන හේතුඵල සම්බන්ධය. මේ පුද්ගලයා පෙර අත්භවයක එක්තරා වත්පොහසත්කමක් ඇතිව ඉන්න වෙලාවේ ඔහු ගාවට යම්කිසි යාචකෙක් ඇවිල්ලා යමක් ඉල්ලලා තියෙනවා. ඒ කාලේ හැටියට මට මතක නැහැ මුදල ඔහු යම්කිසි මුදලක් දීලා තියෙනවා. සොච්චම් මුදලක්. ඒ සොච්චම් මුදල මදි වෙලා ඒ හිඟන්න මොහුට බැනලා තියෙනවා. ඉතින් බෞද්ධෙන් නම් මොකද්ද කරන්නේ? බැන්නට පස්සේ පෙරලා බනින්න යන්නේ නැහැ. අපොයි මට මදි පුංචි කමන්නේ මම මේ හිඟන්නගෙන් බැනෙන් ඇහුවායි කියලා ඔහුට පෙරලා බනින්න ගහන්න යන්නේ නැහැ. එහෙම මදි පුංචිකමක් කියලා නෑ. බෞද්ධයෙක් නම් නිහඬව අහගෙන ඉන්නවා. ඒක තමයි බෞද්ධකම කියන්නේ. ඉවසන්න පුළුවන් වෙන්න ඕන. නමුත් එදා තිබිච්ච තත්ත්වය අනුව ඔහු සමහරට දහමක් අහලා නොතිබෙන්න පුළුවන්. ඔහු අර ඒ හිඟන්නගේ තිබිලා තියෙන යම්කිසි කකුලේ ආබාධයක් කොරයක්. මේ හිඟන්නට පයින් ගහලා. එතකොට ගහෙන් වැටුණු මිනිහට ගොනා යන්න වගේ අර කකුලේ ආබාධයක් කොරයක් තිබිච්ච කෙනෙකුට තමයි ගහලා තියෙන්නේ. දැන් ඒකේ විපාකේ කොහොමද ආවේ? මොහු මිනිස්සෙක් වෙලා මේ වගේ දහමක් ඇසුරු මිසුරු කරන්න අවස්ථාව ලැබිලත් අරගේ විපාකේ හිඟන්නට උනත් ගහපු එකේ විපාකේ ආවා මේ ධනහිසේ ආබාධයක් විදියට. ඒ වගේම තමයි ඒ හිඟන්න ඒ සසරේ කරපු කර්ම වේග අනුව ඒ වෙද්දි ගවයෙක් වෙලා ඉපදලා හිටියේ. ඒ ගවයාත් වහර ගහඬු සමාධියෙන් දැක්කා. ඒ ගවයේ ඉන්න ස්ථානෙත් දැක්කා. ඒ ගවයේගෙත්
අර සසර කර්මවේගේ ගෙවිල්ල නැතුව අර පෙර තිබිච්ච කකුලේ කොරය මෙයත් භවෙත් ඇවිල්ලා ඒ කකුලේ කොරයක් ඇතිවයි ඒ ගවේ ඉපදුනේ. උන්වහන්සේ උපදෙස් දෙනවා මේ මහත්තයට. මෙන්න මෙහෙම දිශාවක තියෙන මෙහෙම ගමක් සමාධියට වැටෙනවා. ඒ ගමට ඇතුල් වෙන්නේ මෙහෙමයි. මේ වගේ ගුරු පාරක් දිගේ ගියාට පස්සේ එක්තරා දුරක මෙන්න මේ වගේ දකුණු පස්සේ මේ වගේ උළු සෙවිලි කරපු ගෙයක් ඇති. ඒ ගෙදර ගව මඩුවක් ඇති. ඒ ගව මඩුවේ මෙන්න මෙහෙම ගවේ බැඳලා දාලා ඇති. බලන්න මේ ගවයේගේ අහවල කකුල ආබාධයක් ඇති. ඒ ගව හිමියා මුණ ගැහිලා ඒ කාරණේ කියලා මෙන්න මේ වගේ බෙහෙත් වට්ටෝරුවක් තමයි ඒ ගවයේගේ කකුල සුව කරගන්න අවශ්‍ය වෙන්නේ කියලා ඒ බෙහෙත් වට්ටෝරුවක් දීලා අන්නේ බෙහෙත් වට්ටෝරුව අරගෙන ඒ ගවයට ඒ බෙහෙත් ටික කරලා එන්න කිව්වා. ඒක තමයි දීපු සාසන ප්‍රතිකර්ම. බලන්න මේ ලේසියෙන් අද කාලේ කෙනෙකුට ලැබෙන ප්‍රතිකර්මයක්ද මේ ලැබුණේ. කොච්චර ප්‍රමාණයක් වැහිලා තියෙනවද කියන එකත් සහ අති දුර්ලභයි නේද මේ වගේ අවස්ථාවක් ලැබෙනවා කියන එකත් මතක් වෙනවා මම හිතන්නේ චන්දන මහත්තයා අවස්ථාවේදී. අනික අර කිව්ව කාරණා මම හිතන්නේ නැවත ඒක නැවතත් මතු කරන්න තමන්ට අවස්ථාවක් ලැබෙනවා සසර ගනුදෙනුවක් ගෙවා ගන්න. කෙනෙක් තමන්ගෙන් යාචකයෙක් එන්නේ ඒ ගනුදෙනුව හරහා. ඒ යාචකයාගෙන් ගනුදෙනුව ගෙවා ගන්නව වෙනුවට අපි අර කොරේ පිටට මරේ වගේ තව එකක් කරලා තව එකක් හදා ගන්නවා. මම හිතන්නේ හොඳ උදාහරණයක් මේ අවස්ථාව. ඒ දේවල් වලින් වැළකීලා අපි කොහොමද මේ මග වඩා ගන්න කටයුත්ත කරගන්නේ ආරක්ෂා වෙන්න කියන එක මම හිතන්නේ ගොඩාක් වටින උදාහරණයක්. එතනින් පසුව එතුමාගේ අසනීප තත්ත්වය කොහොමද චන්දන මහත්තයා එතනදී සිදු වුනේ? ඔය අතර උන්වහන්සේ බං ඒ ගැටලුවත් ඇහුවයි ප්‍රශ්නයක්. නමුත් උන්වහන්සේ කිව්වා ඊට පස්සේ ඒක අහන්න බැරි වුණා. මොකක් හරි වෙලා අර අපි කියන්නේ මේ කරන කලට පව මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියලා ඒ වගේ තමයි මේ කර්ම වේගයක් කරන්න හරි ලේසි. සතර විපාකයක් අපිට අතක් උස්සන්න හරි ලේසි කෙනෙකුට ගහන්න. පය උස්සල කෙනෙකුට අනින්න හරි ලේසි. හැබැයි ඒක විපාකෙනකොට ඒ වගේ නෙවෙයි. පොලියත් එක්ක තමයි එන්නේ. පොලි වැල් පොලි කියලා. ඉතින් එහෙම ආවට පස්සේ අර කරපු විදියට නෙවෙයි ඒක ගෙවා ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මට ඒක දැනගන්න හම්බුන්නේ නැහැ. උන්වහන්සේත් කිව්ව එක දැනගන්න ලැබුණ නැහැ කියලා. කොහොම හරි බලන්න දැන් ඉතින් මේකෙන් ගන්න පුළුවන් ආදර්ශය මොකද්ද? අපි හිඟන්නෙකුට වුණත් සාප කරොත් ගැව්වොත් ඒක විපාකේ ලේසි නෑ. හිඟන්න උනත් මතක තියාගන්න ඕන මිනිස්සෙක්. මනුස්සත් භවයේ දුර්ලභයි. ඒ මිනිස්සයාට පෙර ගෙනාපු ඒ සසර කර්ම වේගයක් නිසා පෙර නොදීම හේතු නිසා හිඟන්නෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිර අසත්පුරුෂ ඇසුර නිසා ඌ යාචක තත්ත්වයටපත් වෙලා එතනින් දුරාචාර මට්ටමටත් එන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි අපි මේ සසර ආපු හැටි අපි දකින්නේ නැහැ. අපිට යාචකගේ පෙරත් භවය දකින්න පුළුවන් කමකුත් නැහැ. අපේ පෙරත් භවය දකින්න පුළුවන් කමකුත් නැහැ. අපිට පේන්නේ මේ මොහොතේ සිදුවෙන සිදුවීම විතරයි අපේ මස්ලේ හැට පේන්නේ. මේ මොහොතේ සිදුවෙන දේ විතරයි අපේ මස්ලේ කනට ඇහෙන්නේ ඔච්චරයි. අපි ඒකෙන් නිගමනය කරනවා. ඒ නිගමනය මත පිහිටලා අපි යම් ක්‍රියාකාරීත්වයන් කරනවා. ඒකේ ප්‍රතිඵල තමයි තමුරුත් මේක වහගෙන අර මිනිස්සයාටත් අවඩක් කිරීම. එම නිසා මීට පස්සෙවත් යාචකෙක් එනවනම් සමහරට යාචක මට්ටමින් නොවෙන්න පුළුවන්. අපි දන්න මේ යාචක කියන්නේ එක කොටසක් විතරයි. තමන්ගෙන් ඒ ගමේ ඉන්න කෙනෙක් දුප්පතෙක් උදව්වක් ඉල්ලගෙන එන්න පුළුවන්. ඒක යාචකකමක් නෙවෙයි. නැති බඩකමට එන්න පුළුවන් උදව්වක්. ඒ වගේ තමයි වත්පොසත්කමක් තියෙන කෙනෙකුත් ඔහුට කරගන්න බැරි උදව්වක් අපි ළඟට ඇවිල්ලා අපෙන් ඉල්ලන්න පුළුවන්. ඒ මොහොතේදී Tamante උදව්ව දෙන්න පුළුවන් නම් චිත්ත ප්‍රසාදයකින් යුක්තව දෙන්න. හැබැයි දෙන්න බැරි නම් බනින්න යන්න එපා, දොස් කියන්න යන්න එපා, සාප කරන්න යන්න එපා. තමන්ගේ හතුරෙකුටවත් කර්ම වේග තවත් දිග්ගැස්සන එකක් කරගන්නේ. සසර ගනුදෙනු තව තවත් දිග්ගැස්සන එකක් කරගන්නේ. එම නිසා මේ යාචක කියන්නේ එක කොටසක් විතරයි. තමන්ට උදව් උපකාර කරපු අය නොයෙකුත් වේශයන්ගෙන් නැවතත් තමන්ගේ ප්‍රතිඋපකාර ගන්න එන්න පුළුවන්. ඒ ආවේ කවුද? සතුරෙක් හරි වෙන්න පුළුවන්. සමහරට සතෙක් වෙන්න පුළුවන්. පෙර අත්භවයේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. අද බලු වෙලා ඉන්න පුළුවන් කරගත්ත පාප කර්ම නිසා. ඒ බල්ලැවිල නකුට වනන්න පුළුවන්. ඌට පයින් එකක් ගහන්න එපා. කඩේ කනන් හිටියේ බනිස් ගෙඩියක් හරි අරන් දෙන්න. Tamante එහෙම හැංගීමක් ආවොත් දැන් මේ අවස්ථාවේ මට මතක් වෙනවා වහරක හාමුදුරු ඒ වගේ උන්වහන්සේට හැකියාව තිබිච්ච නිසා ඒ රාකිරක්ෂා කරන කාලේ සත්තු ගැන මිනිස්සු ගැන බලලා එහෙම ප්‍රතිඋපකාර කරපු අවස්ථාවක් තියෙනවා. මොකද උන්වහන්සේ ඒ කාලේ තිබුණා. ඔය පොත්ගුල විවෘත වෙලා පොත්ගුල් 4 විවෘත වෙලා මේ බිම යන කූඹියගේ පවා පෙර අත්බව දකින්න, මතු අත්බව දකින්න, උන්ගේ කර්ම වේගය කියන්න, ලිට රෝග ගැන කියන්න, සසරේ සම්බන්ධතාවයන් කියන්න හැකියාවක් තිබුණා. බල්ලෙක් වුණත් උන්වහන්සේ දැනගෙන හිටියා නකුට වනාගෙන අද මේ මංගාවට එන්නේ නිකන් නෙවෙයි කියලා. එහෙම ප්‍රකාශ කළත් තුන මට මතකයි එක්තරා අවස්ථාවකදී උන්වහන්සේ නුවර ප්‍රදේශයේ తాවකාලිකව නවතන් ගැන තින හිටපු අවස්ථාවකට මමත් ගියාව සංගරාවට කරුණු ගන්න. එතන හිටිය ඇත්තරම
බල්ලෙක්. ඌ ඇති කරන හේකුත් නෙවෙයි මං හිතන්නේ අයාලේ ගිහුව බල්ලෙක්. හැබැයි බොහොම හිතවත්. උන්වහන්සේ කිව්වේ වෙලාවේ බලලා මෙයා මෙහෙම හිටියට මෙයා හරි ගුණවත් කිව්වා. ඒ කියන්නේ මේ බල්ල බලු තමයි. හැබැයි බල්ලගේ තියෙන ගුණයක්. එහෙම කියලා ඒ බල්ලට ආශිර්වාදයක් කරා. දැකලම තමයි කිව්වේ. එහෙම උන්වහන්සේ සෑහෙන්න කරලා තියෙන හැම. ඒ වගේම තමයි ඔය කාලේ පූගොඩ පෙහෙකම් මලේ, තුල්ලිඩේ පෙහෙකම් මලේ වැඩට යනකොට සමහරට පාපැදියෙන් යනකොට වුණත් ඒ නම තැන්ගෙන ඉන්න තැන්වල ඉන්න වුණත් උන්වහන්සේ දැකලා සමහරව බර ආදීන බර වැඩ කරන කම්කරුවෝ ඒ වගේ වෙලාවල් වලට සමාධියට යොමු වෙලා තියෙනවා. මේ කම්කරුවෙක් වුණාට මෙයාගේ මෙහෙම ගුණයක් තියෙනවා. හැබැයි තේකක් ගන්නවා සල්ලි නැහැ. ගිහිල්ලා කතා කරලා කඩේට ගිහිල්ලා තේකක් අරගෙන දීලා තියෙනවා. බුලත් ටිකක් අරගෙන දීලා තියෙනවා. එහෙම දීපු අවස්ථා තියෙනවා. ඉතින් මම කියන්නේ හැමෝටම එහෙම දිවස් සමාධි පහළ වෙලා බලන්න පුළුවන් කමක් නැතුව ඇති. හැබැයි එහෙම බලන්න පුළුවන් නොවුනට නැනනුවණින් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. අපි වුණත් එදිනෙදා කටයුතු කරනකොට අපිට එහෙම අය මුණ ගැහෙනවා. අපි සමහර වෙලාවට බලාගෙන ඉඳලා දුක් වෙනවා. අනේ බලන්න අර මිනිස්සයා විඳින දුක. මට අර මිනිස්සයා ගැන මෙහෙම හැඟීමක් ඇති වුණා. බොහොම දුකක් ඇති වුණා. මේ මිනිස්සයා බලන්න කොච්චර මහන්සියද අර වැඩේ කරන්න කියලා. එහෙම නිකන් හැඟීමක් ඇති වෙන්නේ නැහැ. හැමෝම කෙරෙහි එහෙම හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ හැඟීම ඇති වෙන්නේ සසරේ සම්බන්ධයක් තියෙන නිසාමයි. සමහරට අර කියපු වගේ තමන්ගේ අම්මෙත් තාත්තෙක් වෙන්න පුළුවන්. තමන්ට උදව් උපකාර කෙනෙක් වෙන්න පුළුවන්. සසර දෝෂ නිසා කර්ම දෝෂයන් නිසා අද එහෙම තත්ත්වයටපත් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක හන්දා ඒ නිසා තමන්ගෙන් උදව්වක් උපකාරයක් ඉල්ලගෙන ආවොතින් තමන්ට භෞතිකව දෙන්න දෙයක් නැත්නම් වචනකින් හරි සංග්‍රහ කරන්න. කොහොමද? මට ඔබට දෙන්න දෙයක් නැහැ. ඔබ ඉල්ලන දේ දෙන්න මට නැහැ. මට එහෙම උදව්වක් නැහැ. සමහරට මුදලක් ඉල්ලගෙන ආපු කෙනෙක් මට දෙන්න රුපියල් 10ක් 20ක් නැති වෙන්න පුළුවන්. හැබැයි කියන්න අනේ ඔබට මින්මතු මෙසේ නොවේවා. ඔබ මෙවැනි තත්ත්වයකටපත් නොවේවා. ඔබට යහපතක් වේවා. ඔබේ ඔය ගැටලුවට විසඳුම ලැබේවා කියලා. එහෙම වචනෙන් එක්ක ප්‍රකාශ කරන්න. වචනෙන් ප්‍රකාශ කරන්න බැරි නම් ඉතින් හරි ආශිර්වාදයක් කරන්න. මම හිතන්නේ එතනදී කාරණා කීපයක් මතක් කරන්න ඕනේ. බොහොම වැදගත් කාරණා ටිකක් චන්දන මහත්තයා මතු කරේ. අර අපිට ගොඩක් වෙලාවට හිතට එන එකක් තමයි මේ කෙනා මේක බීම අතර පාවිච්චි කරනවා නැති මේ දෙයට පාවිච්චි කරනවට ඔය ආදී වශයෙන් නිසා අපි එයාට නොදෙන්නත් අර කිව්වා වගේ පරිභව කරන්නත් සමහරලාට අපි යොමු වෙනවා. ඉතින් සමහර වෙලාවට අර ලොකු හාමුදුරුවෝ මතක් කරලා තියෙනවා වගේ මේ හැම පිනක්ම අපේ ඔය සූක්ෂම ලෝකීන ඥාතීන්ට ගන්න බෑ ශාසනික පින. සමහරලාට ඔය දුගී මගී යාචකයෙකුට දෙන එකක් තමයි ඒ අයට ඒ වෙලාවේ ගෝචර වෙන්නේ. එතනත් අවස්ථාවක් තියෙනවා ඒ අයට ඒ කටයුතු කරගෙන මම හිතන්නේ ඒක ගැනත් අපිට චුට්ටක් කතා කරන්න පුළුවන් වෙයි. නමුත් එතනදී මතක් කරන්න ඕනේ තව කාරණාවක් මතක් වුණා චන්දන මහත්තයා. සමහර වෙලාවට අපේ පිරිස් අපි කියමු අවන්හලකට ගියොත් රුපියල් 5000ක වෙන්න පුළුවන් 6000ක වෙන්න පුළුවන් 3000ක බිලක් කිසිම ගැටලුවක් නැතුව ගෙවනවා. නමුත් අර පාරේ ඉන්න අම්මා කෙනෙක්ගෙන් පොලොස් ගෙඩියක් ගන්නකොට ඒකේ තමයි රුපියල් 10 20 අඩු කරන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා අපිට ඒ අයගේ හිතත් රිදවන්න නැතුව ඒ අයට යාචකයෝ වගේ නිකන් මුදලකුත් දෙන සමහරට අර පොලොස් ගෙඩිය 50යි නම් 100ක් 150ක් දීලා ඉවරලා පොලොස් ගෙඩියත් අරගෙන අර අම්මට ආශිර්වාදයකුත් කරලා යන්න පුළුවන්. මම හිතනවා අපිට ඒ වගේ සූක්ෂම ක්‍රමات පාවිච්චි කරන්න පුළුවන්. කෙනෙකුගේ හිතත් නොරිදින. මොකද ඒක නා යාචකෙක් නෙමෙයි. නමුත් අමාරුවෙන් නැති බැරි කමින් ඉන්නේ. අපි ඒ තැන ගන්නේ වගේත් මම හිතන්නේ අපිට ප්‍රයෝග පාවිච්චි කරලා ඒ කෙනෙකුට සලසන්න පුළුවන්. මට ඒකත් මතක් වුණා. මම හිතන්නේ ඒ වගේ දේවල් අපිට හිතන්න පුළුවන් නම් අපිට බොහෝ අවස්ථා නේද චන්දන මහත්තයා අපිට හම්බ වෙන්නේ මේ ණය ගන්න ගෙවා ගන්න. අපිට පිනක් කරගන්න. තව කෙනෙකුට යහපතක් සලසන්න හම්බ වෙන මහඟු අවස්ථාවක් කියලා දැකලා ඒ ගැන චිත්ත ප්‍රසාදයක් ගොඩනගා ගන්නවා මිසක් අර වගේ පරිභව කරන්න එහෙම නැත්නම් ඒ ඇත්ත එක ගැටෙන්න යන්නේ නැතුව මම හිතන්නේ අපිට කටයුතු කරන්න පුළුවන් නම් මේ වෙලාව වගේ විශේෂයෙන් මේ කාලේ අපි දන්නේ නැහැ ඉදිරියට කාට අමාරු වෙයිද කියලා. මම හිතන්නේ මේ වගේ තැන්වලදී ඒක මතු කරගෙන කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි කියලා මට මතක් වුණා. මම හිතන්නේ චන්දන මහත්තයා එතනදී තව එක කාරණාවක් අර මම වෙලේ මතු කරපු දේ. දැන් මේ සමහර වෙලාවට ශාසනික දෙයක් කරලා ඉවර වෙලා එහෙම නැත්නම් මේ ස්වාමින් වහන්සේලාට දානයක් මානයක් කරලා ඒ පින ගන්න බැරි අවස්ථා වෙන්න පුළුවන්. නමුත් අර මේ යාචකයෙකුට එහෙම දෙනකොට මට මතකයි ලොකු හාමුදුරුවෝ දේශනාවල් තියෙනවා අන්න එහෙම එකක් විතරක් මෙහෙම ගන්න පුළුවන් වෙයි. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපිට කෙටි අනුමෝදනාවක් වුණත් කරගන්න පුළුවන්ද පසුව කරන්න පුළුවන්ද එහෙම නැත්නම් කොයි වගේද අපි එතනදී කටයුතු කරන්න ඕනේ? ඔව් ඒකට දැන් හේතුවක් තියෙනවා. මොකද මේ සසර එනකොට දැන් අදටත් ඉන්නව සමහරු බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීම පිළිගන්නේ නැති අය. එහෙමයි. දැන් උදාහරණයක් විදිහට වහරක හාමුදුරුවන්ගේ උන්වහන්සේ තියෙන විශේෂත්වයක් තමයි මේ කිසිම දෙයක් හැංගුවේ නැහැනේ. උන්වහන්සේ අපි සාමාන්‍ය සරල භාෂාවෙන් කියනවා වක්කඩ කැඩුවා වගේ Tamanට වෙච්ච දේවල් ටික ලෝකයා හමු එදිග හැරියා. එහෙමයි. ඒ දිග හැරියේ මම වැටිච්ච සසරේ අමාරුව
තව කාටවත් වෙන්න හොඳ නැහැ. ඒකයි ඒ ආදර්ශයක් ගන්න පුළුවන් වෙන්න තමයි උන්වහන්සේ හෙලිදරව් කරේ. ඒ වෙච්ච කරදර දුක් දුම්නස් ඔක්කොම හෙලිදරව් කරා. මේ කර්ම වේග ලේසි නෑ, මේ හරි බලවත්. සසරේ තව තවත් අමාරු වැටෙන්න එපා කියලා. එම නිසා තමයි උන්වහන්සේගේ තාත්තා පියා ගැනත් ඒ හෙලිදරව් කරේ. ඉතින් උන්වහන්සේගේ පියත් ඒ වගේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය ගැන කිසිම චිත්තප්‍රසාදයක් නොතිබෙච්ච නිකන් කාලා බීලා එහෙම විනාශ කරලා දෙනව නම් දෙන්න ඕනේ යාචකයන්ට හිඟන්නන්ට කියලා මේ මතේ හිටපු කෙනෙක්. ඉතින් අන්තිමේදී මැරිලා ගිහිල්ලා පිහිට වෙන්න උනේත් වහරක හාන්දුවන්ටම තමයි. නිර්වස්තව ඉන්නකොට කන්න බොන්න නැතුව ප්‍රේතෙක් වෙලා ඉන්නකොට උන්වහන්සේ දැනගත්තා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දීලා වැඩක් නැහැ. මේ මොකද එයා හිටියේ දුස්තියේ. නැති දෙයක් අත්දන්න බෑ. එම නිසාම තමයි යාචකයන්ටම දීලා ඒ තාත්තරේ පින් අනුමෝදනාව කරේ. දැන් එතකොට මෙතනදී අර ඔබතුමා කියපු ඉස්සෙල්ලා පළවෙනි කාරණය බොහොම වටිනවා. අපි මේ නොහිතන පැති. අපි සමහරට රුපියල් 5000ක් 10000ක් වියදම් කරනවා සුපිරි වෙළඳසැලකට ගිහිල්ලා බඩු භාණ්ඩ මිලදී ගන්න. හැබැයි අපි සුපිරි වෙළඳසැලේ ඉන්න අයට කියන්නේ නැහනේ අනේ පොඩ්ඩක් බැරිද මේකේ රුපියල් 10ක් 20ක් අඩු කරන්න කියලා. එහෙම කියන්නේ නැහැ. කීයද ගහලා තියෙන්නේ ඒකේ මිල? අපි මිලදී ගන්නවා. අපි ලැජ්ජයි සුපිරි වෙළඳසැල් වලට ගිහිල්ලා මේ මිල අඩු කරන්න කියන්නේ හෙට්ටු කරන්න. එහෙම. හැබැයි ඒ පුද්ගලයාම අර පොලේ රෙද්දයි හැට්ටේ ඇඳලා ඉන්න අර පලාමිටිය විකුණන උපාසකම්මගෙන් අහනවා බැරිද කීයක් හරි අඩු කරලා දෙන්න කියලා රුපියල් 5ක් හරි. එහෙම අපි ඕන්තරම් දැකලා තියෙනවා. මේ ප්‍රායෝගිකව වෙන දේවල්. ඉතින් ඇත්තට මේ ධර්ම දැනගත්ත පස්සේ එසේ අපි නොකළ යුතුයි. අපි දන්නවා ලැජ්ජාවට බයට අපි සමහර දේවල් කරන්නේ නැහැ. මේ ලෝකයා ඉස්සරහා වැඳෙන්න. එහෙම. ඊපස්සේ අපි දැනගන්න ඕන අපිට කෙනෙක්ගෙන් භාණ්ඩයක් මිලදී ගන්න හරි තව තවත් කඩවල් පසු කරගෙන හරි අපි එතනටම යන්නේ. මේ ගනුදෙනු අපිය වෙන්න යන්නේ. කවුරු හරි අපෙන් යාචකයෙක් හරි ඇවිල්ලා යමක් ඉල්ලනකොට අපි හිතන්න ඕන ඔන්න මගේ සසර ගනුදෙනුවක් පිය වෙන්නයි යන්නේ. කියලා සන්තෝෂ වෙන්න. මම මේක පියවන්න ඕන කියලා. සමහරට ඒ පුද්ගලයා ඉල්ලන දේ නැති වෙන්න පුළුවන්. නැත්නම් පියවන ක්‍රමයක් තියෙනවා. ආශිර්වාදයක් කරන්න චිත්තප්‍රසාදයෙන් යුක්තව ඔබ ඉල්ලන දේ මට ලබා දෙන්න නොහැකි වුණත් ඔබට යහපතක්ම වේවා කියලා. ඒකට මහ ලොකු ශක්තියක් යන්නේ නැහැ. කාලයක් මුදලක් වැය වෙන්නේ නැහැ. එහෙම කරන්න පෙළඹෙන්න. මං හිතන්නේ ගොඩාක් වටිනවා. එතනදී තව කාරණාවක් චූටි දෙයක් එකතු කරගන්න මතක් කරන්න කියලා මට හිතුණා. අපි සමහර වෙලාවට මේ මානය ගැනත් බොහෝම කල්පනාවෙන් ඉන්නෝනේ. මොකද සමහරවිට ඔය අවස්ථාවකදී අපාර ආශිර්වාදයක් කරන්න යනකොටත් මට තියෙනවනේ ඔබට නෑනේ මගේ මේ ගුණයක් තියෙනවා නේද? සමහර වෙලාවට අර මාන කැලලකුත් අපිට වැරදිලා හදා ගන්න පුළුවන්. ඒ නිසා මං හිතන්නේ අපි කාටත් බොහෝ වැදගත් වෙයි ඒවනුත් පරිස්සම් වෙලා ඒ වගේ අදහසක් එහෙම තියෙනකොට අර හිත බොහොම පිරිසිදුව තියන්න. මොකද අපි මේ නොදැනුවත්වම සමහරලාට අහු වෙන්න පුළුවන් තැන්. මොකද මම මෙතන ඉන්නේ, ඔයා උතන ඉන්නේ, මගේ ගුණය මෙච්චරයි, ඔයාගේ ගුණය මේ වගේ කියලා අදහස් නොගෙන බොහොම හොඳ තැනක හිත තියාගෙන කටයුතු කරද්දුත් මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි ඒකත් මතක් කරනවා පරිස්සම් වෙලා. මොකද මේක අර දැලි පිහියෙන් කිරි කනවා වගේ සමහර වෙලාවට අනුමෝදන් වෙනවා කියනකොටත් නේද චන්දන මහත්තයා එතනදී අර තමන්ගේ චිත්තය ඒ හිතපු අදහස් අනුව මේ කටයුතු වැඩ කරනවා. මම හිතන්නේ එතන තව පැහැදිලි කිරීමක් කරනවා. මම අපිට මේ පුංචි පැහැදිලි කිරීමකුත් තියෙනවා චන්දන මහත්තයා ඒකත් එකතු කරගමු. අර ඉස්සෙල්ලා අපි සඳහන් කරා මේ උදේට අර පෙරලා මේ විදිහට පැන් වීදුරුවක් මෙහෙම තියන්න පුළුවන් කියන කාරණාව පිළිබඳව. මම හිතන්නේ අපේ ශ්‍රාවක මහත්මයෙක් අපිට ඒක තව ටිකක් පැහැදිලි කරලා මේක කොහොමද කරන්නේ? මොකද කාටත් කරගන්න පුළුවන් දෙයක්. පැන් වීදුරුවක් උදේට මේ විදිහට සකස් කරගෙන තියෙනවා කියන එක කාටත් මුදල් හදල් තිබුණත් නැතත් මොකක් හරි විදිහකින් කරගන්න පුළුවන් එකකුත් නිසා අපි තව ටිකක් ඒක පැහැදිලිව කොහොමද කරන්න ඕනේ මොන වගේ විදිහක්ද කියන තව චුට්ට දිගුවක් කරන්න පුළුවන් නම් චන්දන මහත්තයා අරකට එකතු කරගෙන ගොඩක් වටිනවා. ඔව් ඇත්තටේ සිසිල් පැන් වීදුරුවක් පෙරලා චිත්තප්‍රසාදයෙන් යුතු බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පිළිගැන්වීම එක්තරා සාසන ප්‍රතිකර්මයක් වෙනවා මේ හදවත් රෝග වලට. ඒක මට කලින් සඳහන් කරන්න බැරි වුණා. හේතුව මොකද මේ උපමාවක් මෙතනදි කරන්නේ අපි කියනවා දහම් ජලාශයක් කියලා. අපේ ගිනිගෙන දැවෙන හිත ඒ බුදුබණ අහනකොට ඒ බුදුන් වහන්සේ මතු කරපු ඒ දහම අහනකොට අපේ හිත සිසිල් වෙනවා අර ගිනිගත්ත හිත. ඒ නිසා මේ උපමාවක් දක්වනවා දහම් සිසිල කියලා. ගිනිගෙන දැවෙන සිතකට දහම් සිසිල. අන්නේ දහම් සිසිල දීපු ගුණයට උපහාර වශයක් උපහාර ගුණය ඒ උපහාරයට උපහාර ගුණයක් වශයෙන් ඒකට පූජා වෙන්න කියලා අපි සිසිල් පැන් වීදුරුවක් පූජා කරනවා. එතකොට කෙනෙක්ගේ හදවත් රෝගයක් තියෙනවා නම් ඒ වගේම තමයි මේ හදවත නිසා තමයි හුඟක් මේ රෝග හටගන්නේ. අපි කියන්නේ හදවත පිච්චිලා යනවා කියලා, හදවත පසාරු කරගෙන යනවා කියලා. එහෙම තමයි කතාවට අපි කියන්නේ. ඒක නිසා මේ හදවතේ තියෙන දැබිලි තැවිලි ගතියන් මේ දාහයන් නුරුස්නා ගති, කේන්ති ගති ඒව දුරු වෙන්නත් එක්ක දිනපතා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේට තමන්ගිම නිවසෙන් තියෙන පැන් වීදුරුවක් සුද්ධ ඇතුව පෙරාගෙන පූජා කිරීම හරි වටිනවා. මේක එක දවසක් නෙවෙයි මං හිතන්නේ දින 365ම කරන්න පුළුවන් සාසන ප්‍රතිකර්මයක් කිසිම වියදමක් යන්නේ නැහැ.
මහ ලොකු කාලයක් යන්නේ නැහැ, ශ්‍රමයක් යන්නේ නැහැ. ඉතින් එතනදී ඒක වෙනම වීදුරුවක් වෙන් කරගන්න. සමහරට කෙනෙකුට මේ ලොකු මුදලක් දීලා පාත්‍රයක් ගන්න මුදලක් නොතිබෙන්න පුළුවන්. කමන්නේ නැහැ. තියෙන්නේ පුංචි වීදුරුවද ඒ වීදුරුව සමහරට බාල වීදුරුවක් වෙන්න පුළුවන්. හැබැයි පැල්පතේ ඉන්න දුගියට ඒක බාල වීදුරුවක් නෙවෙයි. එයාට ඒක මහා වටිනවා. සමහරට පොල් කටුව වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. පොල් කටුවත් අපි අද දන්නවා මේ විසිකන්න ලිපට දාන පොල් කටුව අද හොඳට උපදාලා රුපියල් 10 ගානට පිටරටින් හැට අලවි කරනවා. සමහර මේ වෙනද පොලේ විකුණන්න තියෙනවා. මේ රුපියල් 5 10ක් නොවරන පොල් කට්ට එකට තමන්ගේ දක්ෂතාවය දාලා ඔක්නම් වල ඒකේ නිර්මාණයක් කරලා තියෙනවා. කෝප්පයක් නිර්මාණය කරලා, වාදනයක් නිර්මාණය කරලා රුපියල් 2000යි 3000යි. එහෙම අදටත් මිලදී ගන්න පුළුවන්. ඒ නිසා මේ පොල් කට්ට හරි කමන්නේ. තමන්ට තියෙන්නේ පොල් කට්ටද ඒක උපදාලා ඒක වෙන් කරගන්න. දැන් මේකෙදි ක්‍රමයක් තියෙනවා. අපි උදේ නැගිට හැටියෙම සාමාන්‍යයෙන් ගොක් අය කරන්නේ මේ තේ එකක් හදාගෙන බොන එකනේ. ඊට පස්සේනේ කෑම උයන්නේ. අන්නේ තේ එකක් හදාගෙන බොන්න ඉස්සෙල්ලත් කෑම උයන්න ඉස්සෙල්ලත් ලිඳෙන් වෙන්න පුළුවන්. ලිඳක් නැති කෙනෙකුට තමන්ගේ ටැංකියේ තියෙන ජල කරාමෙන් වෙන්න පුළුවන්. පළවෙනි වතුර එක වෙන් කරගන්න. සමහරට අර ඔබ කලින් කියපු ඒ පිරිපහතුර ලක් කරපු උපකරණ වෙන්න පුළුවන්. ඒ උපකරණෙන් වෙන්න පුළුවන් පළවෙනි වතුර වීදුරුව දොවා ගන්නකොට ඒ වීදුරුව තමයි මේ පෙරන්න අරගෙන වතාවක් දෙකක් හරි වඩා හොඳයි 7 වතාවක් හරි පෙරලා ඒ ශාසනය වෙනුවෙන් පූජා කරන්න. ඉතින් ඒ පැන් වීදුරුව පූජා කළා තමන්ටම පුළුවන් පූජා කරනකොට මේ මහා දහම් සිසිලස ලබා දුන්න බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් ඒ තුනුරුවන් වෙනුවෙන් මේ සිසිල් පැන් වීදුරුව පූජා වේවා පූජා වේවා පූජාම් වේවා කියලා ඉස්සෙල්ලා පූජා කරමි කියලා 3 වතාවක් කියලා පූජාම් වේවා කියලා 3 වතාවක් කියලා ඊට පස්සේ පුළුවන් එහෙන් පූජා කරාට පස්සේ අර අනන්ත අප්‍රාණ සංසාරේ පටන් මේ දක්වා සසර ගමනේදී තමන්ගේ අතින් අවඩක් අසාධාරණයක් ලක් වෙච්ච අයටත් ඒ වගේම උදව් උපකාර කළපු අයටත් එසේ උදව් උපකාර කිරීමෙන් නැවත ප්‍රතිඋපකාර කරන්න බැරි වෙච්ච අයටත් මේ විහිදෙන ශක්තිය විහිදීලා පැතිරලා පිහිටලා ඒ අය කෙබඳු අත්භවයක කෙබඳු ස්ථානක හිටියත් ඒ සෑම සියලු දෙනාටම සුගතිගාමී වීමට අවස්ථාව ලැබිලා සම්දිතු ගුණ පහල කරගෙන කවදා හරි බුද්ධ ශාසනයක් මුණ ගැහිලා මේ ප්‍රණීත දහම් හඬ මේ දහම් සිසිලස ගෙනදෙනේ ධම් හඬ අහන්න ලැබිලා මේ සසර කතරින් එතර වීමටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. ඉතින් ඔකට විනාඩි 5ක් යන්නෙත් නෑ. ওই වාක්‍ය කියන්නේ. හරිම ලේසි. එහෙමයි චන්දන් මට. ගොඩක් පිං එතන තව පොන්චි පැහැදිලි කිරීමක් කරගත්තොත් දැන් අර ඔබතුමා කිව්වා වගේ කිරි වීදුරුවක් එහෙම නැත්නම් යම්කිසි වෙන කටයුත්තක් කරන්න ඉස්සෙල්ලා මේක වෙන් කරගමු කියලා. දැන් තව කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනවා මම නැගිට ගමන් ඉස්සෙල්ලම වතුර ටිකක් බීලා තමයි පටන් ගන්න. එතකොට මම මේක කරලා ඉවර වෙලා මේක බුදුන්ට වෙන් කරන එක සුදුසු නැත්නම් ඒක වෙන් කරලා ඉවර වෙලා මේක වඩා සුදුසු මොකද්ද? කමන්ට කරන්න පුළුවන් නම් මම හිතේ එතනත් අපි චුට්ටක් පැහැදිලි කරලා දුන්නොත් වඩා හොඳ ක්‍රමය මොකද්ද? ප්‍රායෝගිකත්වයේ පිළිබඳ ගැටලුත් ඇති වෙන්න පුළුවන්. චන්දන මහත්තයා කොහොමද අපි එතනදී හැසිරෙන්නේ? ඔය එතනදී ඇත්තට මේ චිත්ත ප්‍රසාදය මුල් වෙන්න ඕනේ. දැන් අපි හිතමු අපි තේ එකක් බොන්න ඉස්සෙල්ලා අපි වතුර එකක් බොන්න ඉස්සෙල්ලත් අපිට පළවෙනි පැන් වීදුරුව අරගෙන තියන්න මේ කරන්න පුළුවන් එක මහ ලොකු විනාඩි ගාණක් යන්නේ නැහනේ. ඒ වීදුරුව තියලා අයින් කරන අපිට තප්පර ගාණක් යන්නේ. එතකන් අපිට මේ තිබහා ඉන්න බැරි අර කාන්තාරේ ගියා වගේ එහෙම දැඩි පිපාසාවක් නැහනේ මේ. එහෙම ඉවසන්න පුළුවන් බැරි කමක් නැහනේ. ඉතින් ඒ අතර එහෙම වෙනම කරන්න පුළුවන්. එහෙම නැත්තම් මේ කෙනෙක් උදේ පාන්දර නැගිට්ටි සාමාන්‍යයෙන් කට හොදලා ගන්න ඒ වතුර ටික මේකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ තමන් සුද්ධ පවිත්‍ර වෙලායි දෝවණය කරගන්න මූණ පොඩ්ඩක් හොද ගන්න එක ගැටලුවක් නෙවෙයි. මම මේ කියන්නේ ඒක නෙවෙයි. කන්න බොන්න ගන්න ඒ මේ උයන්න පියන්න ගන්න ඒ වතුර වීදුරුවත් වෙන් කරන්න ඉස්සෙල්ලා ඒ වතුර කලෙත් වෙන් කරන්න ඉස්සෙල්ලා පුළුවන් තමන්ට වෙන් කරගන්න. ඉතින් මේ ආකාර දෙකෙන් කොයි ක්‍රමයකට වුණත් කමන්නේ නැහැ. එතෙන්දී චේතනාව තමයි පිහිටවන්න ඕනේ. චේතනාව තමයි බලවත් වෙන්නේ. ඒ විදිහට කරන්න පුළුවන් මේ වතුර වීදුරුව වෙන් කිරීම. අපි එතනදී අර කෙනෙකුට ප්‍රායෝගිකත්වය කියන තැන තියෙන ගමන් නමුත් අර ඥාන සම්ප්‍රයුක්ත වෙන්න කියන එක තමයි අපි එතකොට හැම වෙලාවෙම මතක් කරන ගමන් ඒ කටයුත්ත කරගන්න මම හිතන්නේ අපේ අහගෙන හිටිය ශ්‍රාවකයන්ට පැහැදිලි ඇති උදේ දවසේදී තමන්ගේ දවස පටන් ගන්නකොට අර කිව්වා වගේ 365ම වුණත් මේක සමහරට බුද්ධ පූජාවත් එක්කම කෙනෙක් කරගන්නවත් ඇති දැනටම. එහෙම නැත්නම් නොකරන කෙනෙක් එහෙම ඒ විදිහට පාවිච්චි කරලා මම හිතන්නේ කෙනෙකුට ගොඩක් සිත සලස ගන්න පුළුවන් අවස්ථාවක්. බොහොම පිං චන්දන මහත්තයා අපිට ඒක මතු කරලා දුන්නාට. චන්දන මහත්තයා ඉස්සෙල්ලා සඳහන් කරා මම හිතන්නේ අපි කාටත් බොහොම සතුටගෙන දෙන කාරණයක්. මොකද සමහර මේ අද අපි සම්බන්ධ වෙලා යන පිරිස් වලට ලොකු හාමුදුරුවන්ව මේ මස්ලේකයෙන් දකින්න හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර අයට ඒ වාග්ය පහළ වුණා වෙන්න පුළුවන්. ඉතින් ඔබතුමා අර එදා ඉඳන් මේ කරගෙන ආපු සංගරාවල උන්වහන්සේගේ චරිත කතාව උන්වහන්සේගේ මේ ඉතිහාස කතාවල් බොහොම කවුරුත් බොහොම අහන්න බලන්න දකින්න කැමති උන්වහන්සේගේ ඒ චරිතෙන් බොහොම උදාහරණ ගන්න තමන්ගේ ජීවිතේට කැමති.
ඉතින් මම හිතනවා අපි පළවෙනියෙන්ම ඔබතුමාට ශක්තිය ප්‍රාර්ථනා කරන ගමන් මේ අවශ්‍ය කරන කරුණු ටික එකතු කරගෙන බොහොම ඉක්මනින් අපිට ඒ කෘතිය දකින්න අපිට පාවිච්චි කරන කියවන්නට ලැබෙන්නට ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔය යන ගමන් දැන් අපි එනකොටත් මේ ගැන කතා කරගෙන ආවා. ඔබතුමා මේකට මේ තොරතුරු එකතු කරගන්න. බොහෝ තැන්වල උන්වහන්සේ වැඩ හිටපු තැන්, සමහරවිට ගිහි කාලේ හිටපු තැන්, මේ ආදී තැන්වල ඒ ඇත්ත එක්ක ආශ්‍රනිශ්චයත් එක්ක කතා කරනකොට යම් යම් මතුවෙච්ච කාරණා මේ ශාසනයේ සමහර යටිකීඩ දේවලුත් ඔබතුමාට දකින්න ලැබුණා කියලා. අපි ඒ වෙනුත් කීපයක් මතක් කරමු මේ අවස්ථාව කරගෙන. ඇත්තටම එහෙම දැන් අපිට දාන්න පුළුවන් කියලා දෙයක් නැහැ. දැන් අපි ගිය සතියේ මම ඊට අවුරුද්දක් කලින් ගියා මම තව කරුණු හොයන්න ගිය සතියේ ස්ථානට ගියා තුල්හිරිය ප්‍රදේශයේ තැනකට. ඒ උන්වහන්සේගේ වයස අවුරුදු 19 20 21 කාලේ තුල්හිරිය පෙහෙකම්මලේ කම්කරුවෙක් විදියට බර වැඩ කරන කාලේ නවාතැන්ගෙන හිටපු තැන අපි අද කියන්නේ බෝනිම කියලා. ඉතින් ඒ නවාතැනත් අපි හොයාගත්තා. උන්වහන්සේ දා නැවතිලා හිටපු කාමරේ පා හොයාගත්ත වරිච්චි බැඳපු අද ඒක අභාවයට යමින් පවතින ඒකේ පින්තූර පා අපි ගත්තා. ඒ වගේ මෙදා ඒ කන්න දීපු අම්මා තාත්තා පා අපිට මුණ ගැහුණා. අද වය වෘද්ධ වුණත්. ඉතින් ඒ අයගෙනුත් අපිට පුළුවන් වුණා උන්වහන්සේ ගිහි කාලේ වුණත් නොදැන හිටියත් මෙහෙම කෙනෙක් කියලා යම් කිසි අනිත් අය අතර නැති ගුණයක් මතු කරගන්න ඒ අයගෙත් අපිට වචන දෙක තුනක් ගන්න පුළුවන් වුණා. ඉතින් එහෙම බොහොම දුෂ්කර පැතිවලට අපි ගිහිල්ලා දැන්ටත් මේ කරුණ හොයාගෙන තියෙනවා. තවදුරටත් හොයමින් පවතිනවා. තව ඉදිරියටත් ඒ වගේ ලැබෙන්න තියෙන දේවල් තියෙනවා. එහෙම යන අතරතුරේදී මට එක මහත්මයෙක්ගෙන් දැනගන්න ලැබුණා. ඒ මහත්මයාත් ඔය වෙළඳසැලක් කරන කෙනෙක්. ඒ මහත්මයාගේ වෙළඳසැලට බඩු භාණ්ඩ දාන තවත් මහත්මයෙක්ගේ මව් කෙනෙකුට තිබුණලු මේ අපි කියන්නේ සීනි වැඩි වෙනවා කියලා මේ දිය වැඩියාව. ඒ සීනි කොච්චර වැඩි වෙනවද කියලා ඒවා බෙහෙත් අහන්න නැතිලු. බටහිර වෛද්‍ය ප්‍රතිකාරات ගත්තට පස්සේ අපි ඔය ප්‍රසිද්ධියේ කියන පෙත්තපව අරගෙන සීනි අඩු වෙන්නේ නැතිලු. ඒ වගේ මට්ටමක් තිබිලා තිබෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී උන්වහන්සේට සමාධියට නැගිලා තියෙන්නේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේට පහන් 2000ක් පූජා කරන්න පුළුවන් නම් ওই කර්ම වේගය ගෙවෙන්න කියලා ඒක චේතනා පීඨවල අදිෂ්ඨාන කරලා තමන්ගේ අම්ම වෙනුවෙන් ඒක කරන්න කිව්වලු. ඉතින් ඒ මහත්තයා කියපු විදිහට කරාට පස්සේම අර අම්මගේ තියෙන සීනි මට්ටම අඩු වෙලා තිබුණා. ඒ වගේ ඉතින් අපිට යම් දේවල් එහෙම දැනගන්න ලැබිලා තියෙනවා තව. ඒවා මේ පුංචි වුණාට සාසන ප්‍රතිකර්ම පුංචි නෑ. ඇත්තටම මේ අනුසාරයෙන් අපිට අනිත් අයටත් ගන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ හැම දිය වැඩියා රෝගියෙකුටම හැම සීනි වැඩි වෙච්ච කෙනෙකුටම ජයශ්‍රී මහා බෝධියට පහන් 2000 පූජා කරලා එහෙම අඩු වෙයි කියලා එහෙම බලාපොරොත්තු වෙන්න එපා. මොකද සසර ගේනකොට කර්ම වේග නිෂ්පාදනය කළ තියෙන එක විදියයි. මේ ලෝකේ බහු හේතුක ඒක හේතුක නෑ. ඉතින් ඒ පුද්ගලයාට මේ සම්බන්ධ වෙන්නේ වහරක හාන්දුවන්ට ඒ ශක්තිය තිබුණා. ඕනම කෙනෙකුට පුද්ගලෙක් වශයෙන් බලලා ඒ පුද්ගලයාට ගැළපෙන්න විදියට ඒ සාසන ප්‍රතිකර්ම කරන්න බේත් කරන්න. ඒක හැමෝටම බැරි වෙන්න පුළුවන්. ඒ නිසා දැන් මේ දියවැඩියා රෝගයෙන් පෙළෙන අය මේ කතාව අහගෙන ඉඳලා අපිත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පහන් 2000 පූජා ගන්න ඕනේ. ඒක හොඳයි කරන්න. නරක නෑ ඒක හොඳයි. හැබැයි එහෙම කළා ඒක ප්‍රාර්ථනා කළා ඒ සීනි අඩු වුණායි කියලා දොස් කියන්න බනින්න යන්න එපා. මේ ඒ ප්‍රතිකර්ම හැමෝටම නොගැලපෙන්න පුළුවන්. හැබැයි කරයි කියලා වැඩි නෑ. කවදා හරි ඒකත් ඇදිලෙනවා. ඒක නිසා මේ බහු හේතුක ලෝකේ මේ සාසන ප්‍රතිකර්මයක් බහු හේතුක විදිහට තමයි ඉන්නේ බහුලයි මේක. එකක් කියලා නෑ. එක එක්කෙනාට ගෝචර වෙන සාසන ප්‍රතිකර්ම තියෙනවා. ඉතින් එක අවස්ථාවක් කරලා බැරිනම් සමහරට ඒ පුද්ගලයාට පහන් 2000න් හරි ගියා. තව කෙනෙකුට පහන් 1000න් හරියන්න පුළුවන්. තව කෙනෙකුට පහන් 2000 මදි වෙන්න පුළුවන්. 5000ක් මදි වෙන්න පුළුවන්. තව කෙනෙකුට 10000ක් 50000 ලක්ෂයක් ඕන වෙන්න පුළුවන්. මොකද මේ දියවැඩියාව තියෙන හැමෝටම හැමෝගෙම කර්ම වේගය එක නෑ. අපිට මතු පිටෙන් පේන්නේ වෛද්‍ය විද්‍යාවට හමු වෙන්නේ උපකරණ වලට පේන්නේ 10 දෙනෙක් ගත්තොත් දියවැඩියා රෝගීන් මේ 10ටම එකම දියවැඩියාව කියලා. බේත් පෙත්තක් දෙන්න එකම තමයි. හැබැයි අපිට කර්ම වේගය පේන්නේ නැහැ මේ උපකරණ වලට. ඒක අපිට පේන්නේ නැහැ. වෛද්‍යවරුන්ට ඒක අහුවෙන්නේ නැහැ. අන්න ඒකට තමයි මේ කියන්නේ මේ සාසන ප්‍රතිකර්ම කරන්න ගිහිල්ලා මේ වේගය වෙනස්. ඉතින් වෙනස් කර්ම වේග වලට වෙනස් සාසන ප්‍රතිකර්ම වෙනස් වේග වලින් අනුගමනය කරන්න ඕන. ඒකයි කෙනෙකුට පහන් 2000ක් පත්තු කරලා හරි ගියපු එක තව කෙනෙකුට පහන් 10 15000ක් වෙන්න පුළුවන්. තව කෙනෙකුට මේ පහන් 2000 එක වතාවයි පූජා කරන්න ඕනේ. තව කෙනෙකුට ඒක 7-8 වතාවක් කරන්න යන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒ සාසන කර්ම වේගය සාසන ප්‍රතිකර්ම මේ කර්ම වේගය ගෙවන්නේ. ඉතින් මේ කාරණෙත් නැනනුවන මෙහෙवला ඥාන සම්ප්‍රයුක්තව තේරුම් ගන්න ඕන. මේ බෙහෙත් වගේ නෙවෙයි සාසන ප්‍රතිකර්ම. කෙනෙකුට තියෙන බේතක් ඒ එකම පෙත්ත රෝගින් 10කට දුන්නාට පස්සේ අපිට තේරෙනවා ඒ රෝගේ අඩු වුණා තමයි කියලා. හැබැයි මතක තියාගන්න කර්ම වේගය ගෙවුන්නේ නැහැ බෙහෙත් පෙත්තේ. අර දියයට දාලා පයින් පාගින්න රබර් බෝලේ වගේ. තමයි මේ බෙහෙත කියන්නේ මතක තියාගන්න. එකක් විඳවල ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අර දියයට දාලා රබර් බෝලයක් මේක පාගගෙන ඉන්නවා. අපිට ඇති වෙනකම් අපේ කකුල රිදෙනකම්. රිදිච්ච වෙලාවට අපි මේක අතහැරට පස්සේ දියයට දා රබර් බෝලය ආයි උඩ එනවා. ඒ වගේ තමයි මේ බෙහෙත් වලින් කරන්නේ.
ඒ රෝගය ඒ කර්ම වේගය දුරස් කිරීමක්. සමහරට පොඩි කර්ම වේගයක් නම් විඳලා ගෙවෙන අතරේ බෙහෙත හරියට 100%ක් හරියන්න පුළුවන්. එම නිසා තේරුම් ගන්න ඕන බෙහෙතෙන් කරන්නේ ලෙඩට ප්‍රතිකර්මයක් නෙවෙයි උපක්‍රමයක් කියන කාරණේ තේරුම් ගන්න ඕන. මං හිතන්නේ ගොඩක් වටිනවා අපිට ඒ දේවල් නිරන්තරයෙන් ප්‍රායෝගිකරණය කරගෙන අපි මේ කටයුතු ඉදිරියට කරගෙන යනවා නම් මට අවසාන වශයෙන් මම හිතන්නේ අපිට කෙටි කාලයක් ඉතුරු වෙලා තියෙනවා නම් මෙන්න මේ කොටසත් එකතු කරගෙන මම හිතන්නේ චන්දන මහත්මයාට අද දවසේ අපිට එකතු කරන්න ඕන තියෙන ඉතුරු කාරණා ටිකත් එකතු කරොත් හොඳයි කියලා. අපි අර මතක් කරා බුදුන්ගේ කොටස වෙන් කරනවා කියන කාරණාව මේ එදිනෙදා කරන ඕනම දෙයකදී මේක කරගන්න පුළුවන් කියලා. දැන් මට මතක් වෙනවා ඉස්සර මේ වී වගාවේදී නම් මේ වී අප ගලවන්න කියලා ඉවර වෙලා මේ දෙවියන්ගේ කොටස කරන්නේ ඒ කාලේ ගමේ ඒ කවුරු හරි ඒ කටයුතු කරන මහත්මයෙක් ගෙවල් වලට ඇවිල්ලා මේ ටික අරගෙන මේ වී අප ගලවන කොටසක් තිබුණා බුදුන්ගේ කොටස අපිට කරගන්න පුළුවන්කම තියෙද්දි අර කොටස අර විදිහට වෙන් කරගත්තා. නමුත් අද ඒ කරන පිරිසත් බොහෝ දුරට අඩුයි. එතකොට මේ දැන් බුදුන්ගේ කොටස දෙවියන්ගේ කොටස ඒ අරුණහම තමගේ ගුරු දෙකුරු ඔය ආදි වශයෙන් මේක පහළට එනකොට මම හිතන්නේ සංගරාවත් ඔබතුමා සඳහන් කරා. නමුත් අර දෙවියන්ගේ කොටසේදී අපිට මොන වගේ දෙයක් කරන්න පුළුවන් කියන එක ලොකු හම්දුර මතු කරලා දුන්නේ පුළුවන් නම් ඒකත් මතක් කරලා දෙන ගම අවසාන කරුණු ටිකත් අපි එකතු කරමු. දැන් ඉස්සර දෙවියන්ගේ දේව දාන කියලා තුන දෙවණියට එන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් පස්සේ. එතනදී ඉස්සර නම් කරලා තුනේ දෙවියන්ගේ දේවාලය කියලා. ඒ දේවාලේ ඒක බාර කපු මහත්තයෙක් හිටියනම් ඒ කපු මහත්තයට ඒ වී ටික මැනලා එහෙම දෙන කොටසකුත් තියුණා. එහෙම නැත්නම් ඒ වී ඔක්කොම එකතු කළා ගමයා එකතු කළා ඒකෙන් දේව දානය කියලා එකක් හැදුවා. එහෙම. ඒ දේව දානය තමයි කියලා අදටත් ඔය මෘතෙන්පත කියලා මං හිතන්නේ එනවා. ඒක බෙන් කරලා ඉන්න පිරිසට බෙදලා දුන්නා. හැබැයි අද ඉතින් ඒකෙන් අකටුතුකම් වෙනවා. සමහර දේවාලේ ඉන්න කපු මහත්තුරුන්ට හැමෝම එහෙම එක වගේ කියනව නෙවෙයි. ඕක දුන්නට පස්සේ දෙවියන්ගේ කොටසත් හොරකම් කරගෙන ඒකත් තමන්ගේ මල්ලටම දා ගන්නවා. ඔක්කොම ඉතින් ගමෙන් 100 දෙනෙක් ඉන්නව නම් ගොවිය 100 දෙනාගම ඔගේ හාල් හුණ්ඩු හරි කවන්නේ නැහැ. වී හුණ්ඩු හරි ගෙනත් ගන්න පස්සේ එහෙමත් කරනවා. ඉතින් ඒක අද 100%ක්ම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ ක්‍රමවේදයක් Tamanට නැත්නම් එහෙම දේවාලයක් නැත්නම් එහෙම කපු මහත්තයෙක් නැත්නම් ඒක හරියට වෙන්නේ නැත්නම් Tamanට පුළුවන්ගේ පවුල් කීපයක් එකතු වෙලා දේවදාන කියලා එකක් හදලා එතකොට එතනදිත් අපි මතක තියාගන්න ඕනේ මේ දෙවියෝ කිව්වට පස්සේ අද සමහරු මේ හංගඩු ගහලා මේ දෙවියන්ට සමහරට බය වෙලා මේ. එහෙම. සමහර මන් නම් වලින් කියන්නේ මේ දෙවියන්ගේ නම ගුවන් මිනිස්සු මේ හීන්දාඩිය දාලා මේ බය බිරාන්ත වෙලා යනවා වෙවුලනවා. දෙවියෝ කිව්වට පස්සේ. ඉතින් මේ බෞද්ධයෝ කියන්නේ එහෙම දෙවියන්ට බය වෙන්න ඕන කොටසක් නෙවෙයි. හිඟන්න වගේ යාචකයෝ වගේ දෙවියන්ගෙන් එහෙම හිඟාකාල ඉල්ලන කොටසක් නෙවෙයි. දේවතා රක්칸ති කියලා කොටසක් තියෙනවා. දෙවියෝ බෞද්ධ ගුණධර්ම තුළ කටයුතු කරන අයට උදව් උපකාර කරනවා, ආශිර්වාද කරනවා, වන්දනාමාන කරනවා. නමුත් අද මේ ගුණධර්ම මේ හේතුඵල මේවා දන්නේ නැති නිසා අද කරලා තියෙන්නේ මොකද? අද වෙලා තියෙන්නේ මොකද්ද? මිනිස්සු බඩ ගාගෙන, ධන ගාගෙන දෙවියෝ පස්සේ යනවා. ගිහිල්ලා කන්නලව් කරනවා. ඉතින් දේව ආරූඪයෙන් ආවේශ වෙලායි කියලා ඉන්න ඒ ගිල්ල ශාස්ත්‍ර අහනවා. ඉතින් කියනවා මම අහවල් දෙවියෝ කියලා දෙවියන්ගේ නමුත් කියනවා. නමුත් බලාගෙන යද්දි දෙවියෝ නෙවෙයි අමනුෂ්‍යයෝ තමයි වැහිලා මේ අහවල් දෙවියන්ගේ නම් කියලා එන්නේ. ඉතින් හරි මේ අදටත් තියෙන දැන් පිස්සන් කොටුවෙත් ඉන්නේ එහෙම මිනිස්සු මම ජනාධිපති මම අගමැති කියලා කියන. ඒ වගේ දේවල් තමයි ඉතින් හුඟක් වෙන්නේ. ඒ නිසා ඉතින් මේ දෙවියෝ කිව්වට පස්සේ වෙන් කරන්න හොඳ නැහැ. එදා මේ වැව් අමුණු, ලින්තොටු, මම්මාවත්, කුඹුරු, කෙත්වතු ඒව අස්වද්දලා ඒ වගේම ඒ ගහකොළ වවලා දීලා ඒ වගේ දේවල් කරපු මුතුන් මිත්තෝ තමයි අද දේවත්වයටපත් වෙලා ඉන්නේ. එහෙම. අපි මින්නේරිය දෙවිය කියලා කියනවා, අයියනායක දෙවියෝ කියලා කියනවා. ඒ දේවත්වයටපත් වෙච්ච අය. ඉතින් මේ වගේ අය එක්කෙනා නෙවෙයි, මහා විශාල ගණනක් ඉන්නවා උඩ. සදේව් ලෝක, දිව්‍ය ලෝක 6ක් තියෙනවනේ. එහෙම. චාතුරු මහරජකෙන් පටන් ගත්ත පස්සේ ඊට පස්සේ මේ පහළේ දේවල් වලට අරක් ගත්ත භූමාටු දේවතා කොට්ටාස ඉන්නවා. වෘක්ෂ දේවතා කොට්ටාස ඉන්නවා, මහේශාක්‍ය දේවතා කොට්ටාස ඉන්නවා. මේ සියලුම දෙවි දේවතාවුන් වෙනුවෙන් තමයි එදා දේව පූජාව කියලා ගත්තේ. දේව බත කියලා අපෙන් කරේ. එම නිසා එහෙම එකක් දෙනවනම් අර පුද්ගල වශයෙන් දෙවියන්ගේ නම් කියන්න එපා. දැන් මේක මෙහෙම කියනකොට මට තවත් කාරණයක් මතක් වෙනවා. අපේ අය අද බුද්ධ පූජාව තියෙනකොට සමහරු කියන්නේ මේ ගෞතම බුදුන් වහන්සේට පූජා වේවා කියලා බුදුහාඳුර පුද්ගලත්වයෙන් ගන්නවා. එක බුදු කෙනෙක් විතරයි. මේ බුදුහාඳුරම කියනවා උන්වහන්සේට පුද්ගලයන් වශයෙන් දෙන දාන්නට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ශාසනය අරමුණු කරලා දෙන සංඝයා උදෙසා දෙන දාණය මහත්ඵලයි මහානිසංසය කියලා උන්වහන්සේම දේශනා කරනවා. ඉතින් එම නිසා මේ එක බුදු කෙනෙක්ගේ නමක් කියලා උන්වහන්සේට විතරක් පූජා වේවා කියලා කිව්වට ඒකෙන් ලැබෙන ආනිසංස අඩුයි. ඒ වගේම තමයි මේ දෙවියන්ටත් දාණය දෙනකොට පුද්ගල වශයෙන් දෙවියන්ගේ නම් කියලා මේ දෙවියන්ටයි මම මේක තියන්නේ කියලා එහෙම කියන්න එපා. අද වෙද්දි මේ උදව් උපකාර කළා. අපි අද මේ ගහක ගෙඩියක්, කොළයක්, මලක්, ඵලයක්, මුලක් හරි භුක්ති විඳිනවා නම් මේක හිතෙව්ව යම්කිසි කෙනෙක් අද දේවත් භවයක ඉන්නවද? කෙමුතු දේවත් භවයක හිටියත් ඒ ඕනෑම දෙවි කෙනෙකුට මේ දේව පූජාව, මේ දේව ආහාරයක් වේවා කියලා, උපහාරයක් වේවා කියලා ඒ සදෝක ලෝකයේ ඉන්න සියලු දෙවියන්ට ඒක කැපයි කියලා අනුමෝදන් කළා. ඒ විදිහට දේව පූජාව තියන්න. ඉතින් ඕක පහන් පැලක් හදලා
යම්කිසි උස ස්ථානයක යම්කිසි පපු මට්ටමේ හරි තියලා පහන් පැලක් නෙලා පහනක් එහෙම පත්තු කරලා එහෙම දෙවියන්ට කැප කරන්න පුළුවන් එහෙම. එහෙම ක්‍රමවේදයක් Tamanට අනුගමනය කරන්න පුළුවන්. ඒකට උපාදාන වෙන්න එපා. උපාදාන කරගන්න එපා. දෙවියෝ කියලා ඊට පස්සේ මෙන්න මොකද්ද එහෙම නම් ගම් කියන්න ගිහලා ඊට පස්සේ ඔකට අමනුෂ්‍ය තරක් අරගෙන ඊට පස්සේ දේවරාඩුනේ ශාස්ත්‍ර කියනවායි කියලා Taman අන්දන්නත් පුළුවන්. එහෙම දේවල් වෙලා තියෙනවා. ඒ නිසා මේ අතේ දුරින් හැමෝමත් එක්කම කටයුතු කරන මේ සසර ගනුදෙනු කරනකොට අපිට සංගණිකාය දෝෂ කියලා කියනවා. ඇත්තටම මේ සංගණිකාය දෝෂ නැත්තේ රහතන් වහන්සේ කෙනෙකුට විතරයි. හැබැයි අනිත් අයටත් පුළුවන් මේ ඕනෝට වඩා උපාදාන කරන්න ඇලෙන්න ගැටෙන්න යන්න එපා. තමන්ගේ යුතුයකම ඉෂ්ට කරලා කාර්යභාර ඉෂ්ට කරලා එතනින් අයින් වෙන්න. මම හිතන්නේ බොහොම වැදගත්ම අදහසක් අවසානයේ ප්‍රකාශ කරා මේ කොයි කටයුත්ත කරත් අර අපි කතාවට කියන අතේ දුරින් මේ කටයුතු කරන්න කියලා වෙලා මොකද එතනින් එහාට යන්න ගියාම නැති ප්‍රශ්න. ඒක කොයි තැනද පන්සලේද එළියේද කොහෙද ගියත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා උපාදානයට යන්න නැතුව කටයුතු කරන්න. මම හිතනවා දේව කොටස මම අහන්නත් හේතු උනේ තොන්නේ කාරණේ නිසා මොකද අර පිරිහීමත් එක්ක අපි සාමාන්‍යයෙන් ওই පැත්තට බොහොම නැඹුරු වෙලා තියෙනවා. අපි ගියොත් එහෙම යම් ස්ථානවල නම් නොකියුවත් ගොඩාක් පිරිස ඉන්නවා. එතකොට ඒවට කටයුතු නොකරන්න කරනවා කියනවා නෙමෙයි. නමුත් ඒවා පරිස්සමෙන් අවබෝධයෙන් හරියාකාරව කටයුතු කරගන්න කියලා මතක් කරන ගමන් චන්දන මහත්තයා අපිට තියෙන අවසාන විනාඩි කිහිපේ ඔබතුමාට විශේෂයෙන් යම් කිසි එකතු කරන්න යම් කාරණා ටිකක් තියෙනවා. අපි ඒකට අවස්ථාව සලසලා අපි චුට්ටකින් අද දවසේ කටයුතු නිමා කරමු. අවසාන මොන හරි අදහස් විශේෂයෙන් මතක් කරන්න තියෙනවා. අපි ඒකට කාලය ගමු චන්දන. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ දැන් මේ කාලේ මේ පහළලා ඉන්න සත්තුන්ට මිනිස්සුන්ට මේ අපි කියන්නේ මේ ආවුස අඩුයි කියන එක අපිට පේනෝනේ. අපිට අද ගමක මේ අවුරුදු 100ක් 120ක් ජීවත් වෙන කෙනෙක් එහෙම හොයාගන්න නැහැනේ. බොහෝම කලාතුරකින් ඈත ඔය පිටිසර බද ඉතින් ඔය එහෙම කලාතුරකින් තමයි වාර්තා වෙන්නේ. නමුත් තමත්යේ වශයෙන් ගත්තට පස්සේ මේ ලෝක සම්මතෙත් තියෙන්නේ දැනට දල ආයු අපේක්ෂාව අවුරුදු 72 74යි. ඉතින් අවුරුදු 80 84යි තියෙනු නැත්තේ නෑ. මුත් වැඩේ තියෙන්නේ දැන් මේ ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර නම් අපිට මතක අපි අහලා තියෙනවා අවුරුදු 90 98 වෙච්ච කෙනත් කුඹරට උදැල්ලක් කරන් බැස්සා. එහෙම ඉස්සර අවුරුදු 99 100යි හිටියේ. කාගෙවත් මේ කිහිලි කරු වලින් ගියේ නැහැ. උස්සගෙන එහෙම ගියේ නැහැ. අංශභාගය හැදලා එහෙම මේ එකතැනට වෙලා මල මුත්ත ගොඩ එහෙම වැතිරලා හිටියේ නැහැ. ඉස්සර හිටපු මුතුන් මිත්තෝ අවුරුදු 90ක් 80 90 වෙලත් 100 වෙලත් ඒ මිනිස්සු වැඩ කරා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? අවුරුදු 50 වෙනකොටම එක්ක අංශභාගය. තව කාගේ හරි වාරු නැතුව යන්න බෑ. රෝද පුටුවක් නැතුව යන්න බෑ. කිහිලි කරුවක් නැතුව යන්න බෑ. හැරමිට්ටක් නැතුව යන්න බෑ. එක්ක දියවැඩියාව. එක්ක හෘදයාබාධයක්. එක්ක ආතරයිටිස්. ඉතින් මේ වගේ නිදන්ගත රෝග කියලා කියනවා. මේ පරම්පරාවෙන් ආවා කියලා ඉතින් නිදන්ගත වුණත් එහෙම එන ක්‍රමවේදයක් තියෙනවා. ඒ කර්ම වේගයක් නැතුව නිකන් රෝගයක් හටගන්නේ නැහැ. නැත්නම් ඉතින් හැමෝම නිදන්ගත රෝග වලින් පෙළෙන්න එපයි. ඒ නිසා මේ ඊ타මත්ම වටිනාම දේ තමයි දැනගන්න කාල වේලාව බොහොම සීමිතයි. හිතන්න මරණය හෙට එනවයි කියලා හිතාගෙන ආදාදම කරන්න. ඒ අදිෂ්ඨානෙ තියාගන්න. මම හෙට මැරෙනවා කියලා හිතාගෙන වැඩ ටික කරගන්න. එතකොට වැඩ ටික ඊටමක් ඉක්මන් වේවි. එහෙම නැතුව මට තව අවුරුදු 10ක් 15කින් මම මේ දේ කරනවා. මම මේ වගේ ගෙයක් හදලා වාහනයක් අරගෙන මෙහෙම ඉඩමක් අරගෙන වගා කරලා ළමයා ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙලා විශ්වවිද්‍යාලයටත් ගිහිල්ලා වෛද්‍යවරයෙක් හරි මොකක් හරි තමන් බලාපොරොත්තු වෙලා ළමයාත් කසාද බන්දලා දීලා මම මේ පැත්ත කරනවා කියලා එහෙම කවදාවත් හිතාගෙන ඉන්න එපාම හීන ලෝකවල එහෙම ලැබෙන්නේ නැහැ. මේ යන මොහොතේදීත් අතක් පයක් කැඩිලා ඔළුව වැදිලා මැරෙන්න පුළුවන් එහෙම කාලයක් තමයි මේ. ඒ කියන්නේ ස්වභාවික විපත් බහුලයි. ඒ වගේම තමයි මිනිස්යා විසින් කෘතිමව නිර්මාණය කළ ජනඝාතක උපක්‍රම බහුලයි. මම ඒව කියන්න යන්නේ නැහැ මේ මොහොතේදී. වහරගහාන්දරෝ පුද්ගලිකව කියපු කාරණා තියෙනවා අපිට ප්‍රසිද්ධිය කියන්න බැරි තාමත්. හැබැයි අපි යම් යම් අවස්ථාවලදී ඔබට ඉඟි වලින් ඒවා පළ කරනවා. ඒ ඔස්සේ ගිහිල්ලා තේරුම් ගන්න මේ මොකද්ද කියන්න කාරණේ. ඒ කියන්නේ මේ ලෝකේ පාලනය කරන යම් යම් පිරිස් තමන්ගේ බල පරාක්‍රමයේ විහිදුවලා මුදල් බලයයි ඒ ධන බලයයි ඒව රැකගන්න විවිධාකාරයෙන් මේ ජනඝාතක ක්‍රියාවන් මිනිස්සුන්ගේ ශරීර අඩපන්න කරන ක්‍රියාවන් වෙන්න පුළුවන්. ඒවා ආහාර වලින් වෙන්න පුළුවන්, බෙහෙත් තේත් වලින් වෙන්න පුළුවන්, වස විස වලින් වෙන්න පුළුවන්, නොයෙක් උපකරණ වලින් වෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණේ තේරුම් ගන්න තමයි මේ බුදුදහම මතුවලා තියෙන්නේ. කාටවත් බය වෙන්න අවශ්‍ය නැහැ. තමන් මේ ධර්ම තේරුම් ගත්තනම්, තමන් ශාසන ගුණය තුල හිටියනම් සමාට මැරෙන්න පුළුවන් කර්ම වේග ක්‍රියාත්මක වෙලා. ඒ අයගේ උපක්‍රම වලට හසු වෙන්න පුළුවන්. මම එහෙම නැහැ කියන්නේ නැහැ. ස්වභාවික විපතකට අහු වෙන්න පුළුවන්. දැන් මුගලන් හාමුදුරුවොත් හොරු මුලකට අහු වෙලා ගහලා තමයි උන්වහන්සේගේ කය විනාශ වුනේ. ඉතින් එහෙම හිටියේ කාලේ. එහෙම වෙච්ච උත්තරෙත් හිටියා. හැබැයි මේකට බය වෙන්න එපා. තමන් හරි ශාසන ගුරුතුමන් හිටියේ. ඒ වගේ බටහිර අධිරාජ්‍යවාදීන්ට වෙන්න පුළුවන්. දේශීය දේශීය ඉන්න ඒ වගේ මේ උපක්‍රමශීලීයට වෙන්න පුළුවන්. ස්වභාවික විපතට වෙන්න පුළුවන්. එහෙම හසු වෙලා මැරෙන්න පුළුවන්. එකතෙන් වෙන්න පුළුවන්. හැබැයි මේ ගුණය වැඩුවොතින් ඒ විඳින දුක මේ අත්බවෙන් ඒක ඉවරයි. මතු අත්බවේ තමන් සුගතියක උපදිලා තමන්ට මේ සසර කරගන්න හේතු වාසනා යෙදෙනවා. මෙන්න මේ ශාසන ප්‍රතිකර්ම වහවහ
නොකඩවා ක්‍රියාත්මක කරොත් මේක කවුරුවත් කරලා දෙනකන් ඉන්න එපා, ළඟට යනකන් ඉන්න එපා, හෙට අනිද්ද වෙනකන් ඉන්න එපා. මේ මොහොතේ සිටම ක්‍රියාත්මක කරන්න. තමන් යන්නේ මොන වාහනේද? තමන්ගේ පුද්ගලික වාහනයක් නම් කිසි ගැටලුවක් නැහැ. තමන්ට මේ කියපු දේවල් ගාතාවක් හරි කමඨාණක් හරි ඔය පැයක් එකමාරක් ඇතුව වඩාගෙන යන්න පුළුවන්. හැබැයි අපි මේ පැය එකමාර නිකන් හිටියොත් අනේ මට මේ වෙලාවක් බලලා දැන් මේ පැය එකමාර ගෙදර ගත වෙන්න කියලා. අර පැය එකමාරේ වැඩපු අර ගුණේ වඩන්න අපිට වෙනම පැය එකමාරක් එපයි. බලන්න මේ කාලේ කර්මනා කරගන්න විදිය. පාරක හාන්තුරු ගිහි කාලේ ඉඳන් මේ ආදාසය අපිට දීලා තිබුණා. උන්වහන්සේ කම්කරුවෙක් විදියට කොන්ක්‍රීට් අනද්දි, පස් කපද්දි, ඒ යන්ත්‍ර සූත්‍ර අතර හිර වෙලා රෑ එළි වෙනකන් නිදි මරද්දි මේ ශාසන ගුණ මතු කරලා අපිට ප්‍රකාශ කරලා තියෙනවා. එදත් උන්වහන්සේ කමඨහන් වඩ තමයි ඒ කොන්ක්‍රීට් අන්න වැඩපවා කරලා තියෙන්නේ. කළුගල් කඩන ඒව උස්සන වැඩපවා කරලා තියෙන්නේ නිකන් නෙවෙයි. අනිත් අයට කියලා නෑ, ලෝකයට අනබෙර ගහලා නෑ මම මෙහෙම කරනවා කියලා. නිහඬවම ඒ ශාසන ගුණ වඩලා උන්වහන්සේ පසු කාලේ ප්‍රකාශ කරලා තියෙනවා. එදා දුක් විඳින කාලෙත්, තමෙන්ට නැති බැරි කාලෙත්, ඒ අසරණ කාලෙත් කාලින් උපරිම ප්‍රයෝජන අරගෙන එදා ඒ ශාසන ගුණ තුල කටයුතු කළ එහෙම වඩපු නිසා තමයි අන්තිම කාලේ පෙර කර්ම වේග ක්‍රියාත්මක වෙලා අසනීප වුණත් මේ සසර ගමන කෙලවර කරගන්න තැන පෙනිපෙනී ඒ පේන තෙක් මානයකට උන්වහන්සේට එන්න පුළුවන් උනේ එදා එහෙම කාල වේලාව ඉතුරු කරගන්නු නිසායි කියලා උන්වහන්සේ ප්‍රකාශ කළ තුණු විශේෂයෙන්ම ඒ කියන්නේ මේ නිමේ හැනෙහිල්ලේ මට මේ වැඩේ ටික කරගන්න අවසන් වෙන්න කියලා එහෙම කාලයක් වෙලා බලාපොරොත්තුෙන් ඉඳලා නැහැ. ඉතින් මොකද මම මේ කතාව කිව්වේ උන්වහන්සේගේ අවසානයේ දැක්කා. දැකලා තමයි කිව්වේ මගේ මේ කය ලෙඩ වෙලා අසනීප වෙලා රෝගිකින් මේක විසි වෙලා යන්න පුළුවන්. අපවත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම අපවත් වුණත් මම මත උප්පත්තියකට යන්නේ නැහැ. අනාගාමී උත්තරයන් යන පංචසුද්ධාවසරත් යන්නේ නැහැ. අන්තරා පරිනිබ්බායේ හැරි මගේ වැඩේ පූර්ණ වෙනවයි කියලා ප්‍රකාශ කරන්න තරම් උන්වහන්සේ ප්‍රත්‍යවේක්ෂා ඥානෙ තිබුණා. සසර පාරමිතා තිබුණා. ඒක උන්වහන්සේ ප්‍රකාශ කරා. ඒ தත්ත්වයට ආවේ මේ රෝසමල් ලහනාවක් මතින් නෙවෙයි. සාදු සාදු. ඇත්තට මම හිතන්නේ අපි කාටත් ඒක බොහෝ වටින මම හිතන්නේ උන්වහන්සේ මේ ඒ අපිට තියලා ගියපු උදාහරණ ටිකම උන්වහන්සේගේ ජීවිතයම මම හිතන්නේ අදට හරියට ගැලපෙනවා. මොකද අද කාලේ තියෙන ප්‍රශ්න වලට බොහෝ ගැලපෙන දේවල් තමයි උන්වහන්සේ ජීවිතෙන් විද්‍යාමාන වෙන්නේ. මම හිතන්නේ අවසාන වශයෙන් චන්දන මහත්මයා අපිට මේ කෙටි පැහැදිලි කිරීමක් ඉල්ලලා තියෙනවා. අපි අර කතා කරපු මේ පැන් වීදුරුව ඉවත් කරනකොටත් යම් කිසි විශේෂ කටයුත්තක් කරන්න ඕනේද කොහොමද කියලා අන්න එකත් කෙටියෙන් සඳහන් කරලා අපි අවසන් කරමු. උතෙන් ඇත්තට පැන් වීදුරුවක් වගේ අයින් ඉවත් කරනකොට අපිට කෙනෙකුට සමහර විට උදේ හවස පැන් වීදුරු දෙක ගානේ තියෙන්න පුළුවන් එහෙම උදේ හවස. හැබැයි අපි තු එහෙමත් කරගන්න බැරි කෙනෙකුට කිසි ගැටලුවක් නැහැ. උදේ විතරක් තියුවත් ප්‍රමාණවත්. ඉතින් උදේ තියපු කෙනෙක් එදා හැන්ද වෙද්දි ඒ පැන් වීදුරුව ඉවත් කරනකොටත් විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. සිහි කල්පනාවේ තියාගන්න ඕන මම මේ ඉවත් කරන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පිළිගන්නපු ඒ සිසිල් පැන් වීදුරුවයි කියලා. ඒක නොප් සාමාන්‍යයෙන් කෙනෙක් පාගන්නේ නැති තැනක්. එහෙම නැත්නම් ගලාගෙන යන දොරපාරකට නැත්නම් සාමාන්‍ය සතෙක් කොට ගන්න නැති තැනකට දාන්න පුළුවන්. හැබැයි එහෙම දාලා අපි දැම්මට පස්සේ ඒක සතෙක් හරි හොට ගහලා හරි මොකෙක් හරි සතෙක් බිව්වට අපිට කරන්න දෙයක් නැහැ. ඒක අපේ පාලනයෙන් තොරයි. නමුත් අපි සංඥා මතක තියාගන්න ඕන මම මේ ඉවත් කරන්නේ නිකන් වතුර වීදුරුවක් නෙවෙයි. ඒ කියන්නේ දැන් අපි මේ ගෙදර දොරේ තියෙන වතුර වීදුරුවක් අපි බීලි ඉතුරු වෙච්ච ටික අයින් කරන වගේ නෙවෙයි. මම මේ ඉවත් කරන්නේ අද දවසේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් ඒ උත්තම ගුණය වෙනුවෙන් උපහාර පූජාවක් වශයෙන් මේ වෙන් කරපු පැන් වීදුරුව තමයි මම මේ ඉවත් කරන්නේ කියලා දාන්න Tamanට ඉඩ තියෙන තැනකට දාන්න සුදුසු තැනකට. ඒක කිසි ගැටලුවක් නැහැ. සාමාන්‍ය ගහකට මුලකට දානවා වගේ දේවල් අපි සංස්කෘතිය වශයෙන් කරගෙන ආවිද. මේ වගේ සුදුසුද මේ වගේ අවස්ථාවක? කිසි ගැටලුවක් නැහැ. අපි මේ ගහට මුලට දානකොටත් මේකේ තියෙන මේ ජලය මේ ගහට උරා ගන්න කියලා නෙවෙයි දාන්නේ. ඒ වගේම තමයි මේ ගහ මුලේ ඉන්න සතුන්ට මේක මේ පැන් පොතක් වේවා පිපාසය සංසිඳනවා කියලා නෙවෙයි දාන්නේ. අපි ගහට දැම්මත් කමන්නේ ඒ ගහ ඔස්සේ ගිහිල්ලා විශ්වයට කින්න ශක්තිය නිකුත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අපිව පැන් ගැඩුවට පස්සෙත් ඉතුරු වෙන ජලය සාමාන්‍යයෙන් කිරි ගහකට දාන්න කියන්නේ. ඉතින් කිසි ගැටලුවක් නැහැ. හැබැයි ගහට පෝර පිණිස ගහට ජලය පිණිස හේතු වේවා කියලා නෙවෙයි මේක දාන්නේ. මේ ඉවත් කරන්නේ ඒ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් උපහාර පූජාවක් වශයෙන් වෙන් කරපු පැන් වීදුරුවයි. සිසිල් පැන් වීදුරුවයි. ඒක ගහට පත්ති වෙන එක වෙනම කතාවක්. හැබැයි අපි ඒක කියලා අදිෂ්ඨාන කරලා දාන්නේ නැහැ. අදහස තමයි එතනදී එහෙම. අදහස තමයි ගන්න. වැදගත්. එහෙනම් චන්දන මහත්මයා ඔබතුමාට බොහෝම පිං අපි ප්‍රාර්ථනා කරන ඔබතුමාට තව තවත් මේ කටයුතු කරගෙන ඒ වගේම මේ දවස් සකස් කරගෙන යන උන්වහන්සේ චරිත ප්‍රදානයත් බොහොම ඉක්මනින් කටයුතු කරගෙන යන යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ඒ වගේම නිවන් මඟ සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා තෙරුවන් සරණයි චන්දන මහත්මයා. තෙරුවන් සරණයි. එහෙනම් සාදු සාදු.
ඒ වගේම අපිත් එක්ක සහසම්බන්ධ වෙලා ඉන්න මේ විහාරස්ථානයේ ඒ වගේම අපිත් එක්ක අන්තර්ජාලය ඔස්සේ සහසම්බන්ධ වෙන සෑම සියලු දෙනාටමත් අපි අද දවසේ මේ කතා කරපු කාරණා කටයුතු එකතු පහදු කරගෙන තමන්ගේ මේ ආර්ය මාර්ගය වඩා ගන්න උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. සාදු සාදු සාදු.